ආයිබෝන් ප්‍රේක්ෂක හිතවතුනි අද අපි ටිකක් වෙනස් පරිසරයකයි ඔබ සමග සජීවීව සම්බන්ධ වන්නේ. අපි වෙනදට ඔබ සමග එකතු වෙන්නේ ස්ටයින් මෙදිරිස් සංකීර්ණයේ සිට. අද අපි කොළඹ නිවුස් ෆර්ස්ට් මධ්‍යස්ථානයේ සිට මැදිරි දෙකක් සම්බන්ධ කරගනිමින් සජීවීව ඔබ සමග අද දවසේ සම්බන්ධ වෙනවා. රටේ මේ මොහොතේ පැන නැගී ඇති උද්ගත වී ඇති ජනතාවට වඩාත්ම බලපාන ගැටලුව පිළිබඳවයි අදත් මාවත වැඩසටහන වෙන්වන්නේ. ඒ COVID-19 වසංගත තත්ත්වය මේ පිළිබඳව. දැන් වසංගත තත්ත්වය මේ ආකාරයෙන් ව්‍යාප්ත වෙමින් යද්දී දවසකට 1500ක් එමත් නැත්නම් 2000කට ආසන්න වෙන ප්‍රමාණයක් නව ආසාදිතයින් රට පුරා වාර්තා වෙන පසුබිමක් ඇතුලේ මේ පසුගිය මේ දින කාලවකවානුව තුල මේ වසංගතය පිළිබඳව අපි හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙනවා. ඒ අතරේ තමයි දැන් තීරණයක් අරගෙන තියෙන්නේ අද රාත්‍රී 11 ඉඳලා සඳුදා අලුයම 4 වෙනකන් සංචරණ සීමාවක් පනවන්න මුළු රටටම බලපැවැත්වෙන පරිදි. ඉන් අනතුරුව මැයි මාස 30 වෙනිදා දක්වා කාල සීමාවේ මේ සංචරණ සීමාවන් ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඔබ දැන් දන්නවා. මීට සමගාමීව රජය දැන් එන්නත් කරන වැඩපිළිවෙල පුළුල් කරලා තියෙනවා. රට පුරාම චීනෙන් ගෙන් වූ එන්නත ලබා දීමේ වැඩසටහන සීග්‍රේන් ක්‍රියාත්මක වෙමින් යනවා. ඒ වගේම ඇස්ට්‍රාසෙනිකා එන්නත් දෙවන මාත්‍රාව ලබා දීම සම්බන්ධයෙන් තියෙන අඩුපාඩුව පුරවා ගැනීම සඳහා දැන් විවිධ පාර්ශ්වවත් එක්ක සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා. අපි දන්නවා රුසියානු එන්නතේ ලැබුණු එන්නත් මාත්‍රා 15000 මේ වන විට ජනතාවට ලබා දෙමින් සිටිනවා. මේ සියල්ල අතරේ දැන් කාලගුණයත් තරමක වෙනස්කමක් පෙන්වන්න පටන් අරගෙන තියෙනවා. විශේෂයෙන් මේ වර්ෂාව සහිත කාලගුණ තත්වයක් එක්ක අපි සෞඛ්‍ය ගැන වඩාත් සැලකිල්ලක් දක්වන්නට වෙන කාල සීමාවක් උදා වෙන බවක් තමයි පේන්න තියෙන්නේ. අපිට පුළුවන් අද දවසේ මේ කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න. ඒ සඳහා සුදුසු කණ්ඩායමක් අදත් අපි වැඩසටහනට එකතු කරගත්තා. වෙනදා වගේම සුනිල් හඳුන්නෙති මහතා මාත් සමග එකතු වෙනවා කොප් කමිටුව හිටපු සභාපතිතුමා. ආයිබෝන් ඔබතුමාට. ඒ වගේම වෛද්‍ය විශේෂඥ කණ්ඩායමක් අපි මේකට එකතු කරගත්තා. ඔවුන් තමයි මේ මොහොතේදී මේ පිළිබඳව පුළුල්ව කතා කරන්න වඩාත් සුදුසුම කණ්ඩායම කියලා අපි හිතන නිසා. විශේෂඥ වෛද්‍ය ශහාන් සිල්වා මහතා අද වැඩසටහනට එකතු වෙනවා. ඔහු ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප ලේකම්වරයා. ඒ වගේම සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා එකතු වෙනවා අද වැඩසටහනට. ඒ වගේම අපි ආරාධනා කරා හම්බන්තොට දිස්ත්‍රික් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා අද වැඩසටහනට එකතු වෙනවා. ආයිබෝවන් වෛද්‍යතුමනි ඔබතුමන්ලා සියලු දෙනාටම අපි හඳුන්වන මහත්මයා වැඩසටහන පටන් ගමු. දැන් අර මම මූලික හැඳින්වීමෙන් සඳහන් කරපු තත්ත්වය තමයි තියෙන්නේ. දැන් කොහොම නමුත් හැමෝම අවධානයෙන් බලන් ඉන්නවා මේ වසංගත තත්ත්වයෙන් අපි අත්මිදිලා සාමාන්‍ය ජන ජීවිතයට එන්න මොකක්ද අපිට තියෙන සැලසුම මොකක්ද දැන් සිද්ධ වෙන්නේ කියන කාරණේ. ඔයතරම් ගාන දැන් තුන්වෙනි රැල්ලේ මේ පටන් ගත්ත තත්ත්වය ගැන අපි මීට කලින් සාකච්ඡා කරලා තියෙනවා. මේකට බලපාපු හේතු ඒකෙදී වගකීම් විරහිතව සමහර අය හැසිරිච්ච ආකාරය ඒ ගොඩක් දේවල් කතා කළා. නමුත් දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ මම හිතන්නේ විසඳුමක්. දැන් ඉලක්කයක් හදා ගන්න ඕන මුළු රටම ජනතාව පෙළගස්ස ගන්න ඕන. දැන් මේක අවසන් කරන්නේ කොහොමද? මොකද කොතනින්ද අපි මේක ඉවර කරන්න කියන තැනට. මොකද අපිට මතකයි මීට කලින් COVID-19 මේ තත්ත්වය ඇති වෙච්ච වෙලාවේ දිගටම සාකච්ඡාව ගියේ කොරෝනා සමග ජීවත් වෙන්න. කොරෝනා වලට හුරු වෙමින් ජීවත් වෙන්න. ඒකත් කොරෝනාත් එක්ක ආර්ථිකය පවත්වාගෙන යන්නේ කොහොමද? කොරෝනාත් එක්ක ජන ජීවිතේ පවත්වාගෙන යන්නේ කොහොමද? මේ කොරෝනා සමග ජීවිතේ. ඇත්තටම දැන් ඔප්පු වෙලා ඉවරයි කොරෝනා එක්ක ජීවිතයක් නැහැ කියන එක. කොරෝනාත් එක්ක ජීවිතේ තියෙන මරණය. වෙන දෙයක් නැහැ කියන එක. දැන් ඒක හැමතැනම ඔප්පු වෙමින් තියෙනවා. මුළු රට පුරාම දැනෙමින් තියෙනවා. අපිට අසල්ලාස ඉන්දියාවේ ඒක පේන්න පටන් අරන් තියෙනවා. අපේ ජීවිතවලිනුත් දැන් ජනතාව වැඩි දෙනෙක් කල්පනා කරමින් ඉන්නේ අද මරණ බයත් එක්ක. ඉතින් කොරෝනාත් එක්ක ජීවිතයක් නැහැ. එhmenan කොරෝනා නැති ජීවිතයක් කොහොමද පටන් ගන්න? කොරෝනා නැතුව ජීවත් වෙන්න කොහොමද ආරම්භ කරන්නේ? ඒ සඳහා තමයි මම කියන්නේ ජන පෙළ ගැස්මක් අවශ්‍ය වෙන්නේ දැන්. ඒකට සාමූහික ප්‍රයත්නයක් අවශ්‍යයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපිට පේන්නේ නැහැ. දැන් පැහැදිලි කරගන්න ඕන දේ ඒකයි. දැන් මේ කොරෝනා නැති ජීවිතයක් ආරම්භ කරන්න තියෙන සලස්ම මොකද්ද? වැඩපිළිවෙල මොකද්ද? දැන් සරල උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අද රෑ 11 ඉඳලා සංචාරන සීමාවන් පනවලා තියෙනවා. ඒ පනවපු සීමාවන් පිළිබඳව රටේ ජනතාව මොන ප්‍රමාණයද දන්නේ? මොකද්ද විශ්වාසය දීලා තියෙන්නේ? දැන් අපි මේ දැන් එනකොට ප්‍රවෘත්තියක් එනවා ඇඟලුම් කර්මාන්තශාලාවල වැඩ කරගෙන යන්න පුළුවන් කියලා. එතකොට දැන්
එක වෙලාවකදී හමුදාපතිතුමා කියනවා කඩවල් අරින්න බෑ. කඩවල් වහන්න ඕන. මිනිස්සු පාරට බහින්න බෑ. එතකොට දැන් කඩේ අරින්න එපා කියනවා. හැබැයි ගාමන්ට් එක ඇඟලුම් කර්මාන්තශාලාව වැඩියට කමක් නැහැ කියනවා. එතකොට දැන් පෞද්ගලික අංශය ඇත්තටම ලක්ෂ 3ක් විතර ප්‍රමාණයක් ඇඟලුම් කර්මාන්තශාලාව ඉන්නවා. ලක්ෂ 40ක් විතර ඉන්නවා පෞද්ගලික අංශය ආයතන වල වැඩ කරනවා. ඒතර පෞද්ගලික අංශයේ තවත් ආයතන තියෙනවා. දැන් ඒ ආයතන වල වැඩ කරන සේවකයෝ, ඒ ආයතන වල අයිතිකරුවන්, ඒගොල්ලෝ දැන් කල්පනා කරනවා අපි හෙට ආයතන අරනවද නැද්ද? දැන් බිස්කට් ෆැක්ටරි එක, ටයර් ෆැක්ටරි එක, එහෙම නැත්නම් වෙනත් ආයතන. දැන් ඒ වගේ මොකද කරන්නේ? දැන් ඇඟලුම් කර්මාන්තශාලාව ගත්තොත් අපි දන්නවා මීට කලිනුත් මෙනුවන්ගොඩ කටුනායක ප්‍රදේශයේ කොරෝනා හැදිලා ඇඟලුම් කර්මාන්තශාලා වලින්ම පැතිරිච්ච දෙයක්. ඒක විශාල ප්‍රශ්නයක් වුණා. දැනටත් හැදිලා තියෙනවා. දැනටත් ඒ කර්මාන්තශාලාවල ගැටලු ඇවිල්ලා තියෙනවා. එතකොට දැන් කර්මාන්තශාලාව කරිනාකුව ගමන්ම ඒක ඊට පස්සේ ප්‍රවාහනේ කොහොමද වෙන්නේ? එයා යන්නේ කොහොමද? දැන් මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් මේ සංචාරන සීමාවයි අහි ඇඟලුම් කර්මාන්තශාලා අරිනවා කියන එකයි. හෙට කඩේට එන දැන් කඩේ අරින්න එපා කියන ගමන් ඇඟලුම් කර්මාන්තශාලා අරින්න කියනකොට ඒක ජනතාව කලබලයටපත් වෙනවා. ඒක තමයි ගැටලුව. ඒ කියන්නේ වගකීමක් නැහැ. විශ්වාසයක් හදන්නේ නැහැ. ඒ නිසා ජනතාව තුළ ඇති වෙනවා මේ කියන දේවල් මොහොතින් මොහොත වෙනස් වෙන, විශ්වාස කරන්න බැරි, එකඟ වෙන්න බැරි ගැටලු හැටියට. දැන් එන්නත සම්බන්ධ ප්‍රශ්න මොකද වෙලා තියෙන්නේ එහෙමයි. දැන් එන්නත පිළිබඳව එන්නත ලැබෙයිද නැද්ද කියන දෙගිඩියාව නිසා. එන්නේ පළවෙනි වතාවේ එන්නත් අරගෙන මාත්‍රා දෙකම දෙන්න පුළුවන් විදිහට කළමනාකරණය කරගත්තේ නැති නිසා දෙවෙනි වතාවේදී දැන් මිනිස්සු කල්පනා කරන්නේ කොහොම හරි ගිහිල්ලා කොරෝනා හැදුනත් කමක් නැහැ. පොර කාගෙන ගිහිල්ලා පොලිමේ ගිහිල්ලා එන්නත කොහොම හරි ගහගන්න. පළවෙනි එන්නත හරි කමන්නේ ගහගන්න. මොකද දැන් මිනිස්සුගේ ජීවිතේ මේක දැන් මරණයත් එක්ක ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා. හැබැයි දැන් අද හවස කියනෝ ආයි ඊයේ ගහපු එන්නත අවුරුදු 30යි 60යි අතර ගහපු අයට දැන් 60ට වඩා වැඩි අයටත් ගහන්න පුළුවන් කියලා. ඒතර දැන් ඊයේ එන්නත් කරපු තැන්වල, පෙරේද එන්නත් කරපු තැන්වල 60ට වැඩි අයට දැන් මොකද වෙන්නේ? ඒතර ප්‍රශ්නයක්. දැන් මෙන්න මේ වගේ ව්‍යාකූලතාවයක් ඇතුව මේ වැඩේ යන්න බෑ. මීට වඩා මම කියන්නේ සාමූහික අර ඒ වගකීම හරියට අරගත්ත රජයේ වගකීම. අපි ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන මේ තරම් අවිනිශ්චිත තත්ත්වයක් ඇතුලේ. මේ වැඩපිළිවෙලක් සැලැස්මක් පේන්නේ නැති තත්ත්වයක් යටතේ සෞඛ්‍ය අංශවල විශේෂයෙන් වෛද්‍යවරු, හෙදියන්, හෙද කාර්ය මණ්ඩලේ, සහායකීන්, රියදුරු මහත්තුරු, සමහර ඡායාරූප දකින්න ඒ අය මොනතරම් අපහසුතාවයන් පීඩනයන් මැද්දේද ඒ කටයුතු කරන්න කියලා. ඒ අය කරන රාජකාරිය, කාර්යභාරය රට වෙනුවෙන් මං හිතන්නේ අපි අගීමට ලක් කරන්න ඕන. ඒ වගේම තව විශාල පිරිසක් ඉන්නවා මේකෙදි ප්‍රමුඛ කාර්යයක් ඉෂ්ට කරන අය. ඒ හැමෝම ආරක්ෂා කරගන්නත් ඕන. එහෙම ආරක්ෂා කරගන්නවා කියලා වැඩ පිළිලක් පේන්නේ නැහැ. ඒ අය ප්‍රමුඛ ඉදිරි කණ්ඩායමක් කියලා සලකනවා කියලා එයාට පේන්නේ නැහැ. එහෙම නැති වුණාම ගයන වෙන ප්‍රශ්නේ තමයි මේක අර කොරෝනා එක්ක ජීවත් වෙන මානසිකත්වය තමයි තාම ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ. ආණ්ඩුවේ කටයුතු කිරීම විශේෂයෙන් දැන් මේ යන තත්ත්වයටදී අපිට පේන්නේ එහෙම. කොරෝනා නැති කරලා කොරෝනා නැතුව ජීවිතය ආරම්භ කරන්න මිනිසුන්ට ඉඩ හදා දීම තමයි වෙන්න ඕන දේ. මම හිතන්නේ අපි සාකච්ඡා කරන්න ඕන මෙන්න මේ කොරෝනා නැති ජීවිතයක් සඳහා ඉතා ඉක්මනින් අපේ ජන සමාජය එකතු කරගන්නේ කොහොමද? ඒකට සාමූහික ප්‍රයත්නයක් දරන්නේ කොහොමද කියන එක ඒක කල්යන්න යන්න. ඒකට ගත වෙන කාලය වැඩි වෙන්න මම හිතන්නේ අපි ජීවිතවලින් ගෙවන්න වෙන වන්දිය වැඩි ඒවා මේ වසංගතයේ හින්දා ඇති වෙන මරණ නෙමෙයි ඇත්තට. අපි හිතන්නේ ඒවා ඝාතන. ඒ ඝාතන වෙන්නේ වගකීම් විරහිත ක්‍රියාත්මක වීම නිසා සිද්ධ වෙන මරණයන් වලට වගකියුත් එක්ක අවශ්‍යයි. ඒකට රජයේ වගකීම් බාර ගන්න ඕන. එහෙම නැත්නම් සාමූහිකව රටක් හැටියට අපි කවුරුත් එකතු වෙලා මේක පරාජය කරන්න එක තැනකට එන්න ඕනේ කියන එක තමයි ආරම්භයක් හැටියට මගේ අදහස. විශේෂඥ වෛද්‍ය ශාන් සිල්ල මහත්මයා දැන් සෞඛ්‍ය අංශ විශේෂයෙන්ම මේ වෛද්‍ය විශේෂඥයින් මේ අනතුරු පිළිබඳව මේ අනතුරුදායක තත්වයක් ඉදිරි කාල සීමාවේදී උද්ගත වෙන බව මේ කාරණාව සම්බන්ධයෙන් පුරවකථනයක් තිබුණ නැද්ද? අප්‍රේල් මාසයේ මුල වගේ වෙනකොට එහෙම නැත්නම් මාර්තු අවසන් වෙන කාල සීමාවේදී ඔබතුමාලට පුරවකථනයක් තිබුණ නැද්ද මේ තත්වයට කොවිඩ් වසංගතයේ ව්‍යාප්ත වෙයි කියලා? ඇත්තටම අපගේ රට නැවතත් යුද්ධයකට යොමු වෙලා තියෙනවා. ඊළම් යුද්ධයට වඩා දරුණු යුද්ධයක් හැටියට අපි සලකනවා කොරෝනා COVID-19 කියන ව්‍යසනය. ඒකට හේතුව තමයි අපි මේක
යුද්ධ කරන්නේ යම්කිසි ජන කොට්ටාසයක් එක්ක නෙවෙයි අපිට ඇහැට පේන්නේ නැති අංශු මාත්‍රයක් එක්ක. ඒකට රුකුල් දෙන ගොඩාක් සාධක තියෙනවා. අපගේ චර්යාවල තියෙන වෙනස්කම්, අපගේ සමාජ ක්ෂේත්‍රයේ තියෙන වෙනස්කම්, අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙන වෙනස්කම්, විවිධ අඩුපාඩුකම් සියල්ලත් එක්ක. ඇත්ත වශයෙන්ම මේ පිළිබඳව මම පළමු කොට ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙනුවෙන් මාව මෙතනට ආරාධනා කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ශ්‍රී ලංකා කායික වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, ශ්‍රී ලංකා කායික වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය සහ සාමූහික විශේෂඥ වෛද්‍ය කණ්ඩායම, ওই කණ්ඩායම් සියල්ල ප්‍රමුඛතාවයත් එක්ක නැවතත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු අංශ වලට මේ පණිවිඩය ගෙන ගොස් තියෙනවා. නැවත ගොඩක් වෙලාවට දෛනිකව නැත්නම් නිතිපතා විවිධ වූ රැස්වීම් සහ විවිධ වූ බ්‍රීෆින්ග්ස් සහිතව රටෙහි ඇතිවන්නා වූ මේ තත්ත්වය පිළිබඳව අප දැනුම් දී තියෙනවා. යම්කිසි දුරකට අපගේ යොමුවීම ඒ කටයුතු වලදී යෙදවිලා තියෙනවා. විශේෂයෙන් කියන්න අවශ්‍යයි ඔබ මන්ත්‍රීතුමා කිව්වා මේ කාලගුණ තත්ත්වයක් සම්බන්ධයෙන්. විශේෂයෙන් අපි මේ අයහපත් කාල තුල මේ අවධියේදී අපි විශේෂයෙන් අපි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුද්ගලයින්ට අපි විශේෂයෙන් කියනවා COVID-19ට අමතරව වෙන වසංගත රෝග තත්ත්වයන්ද බෝ වෙන්න තියෙන හැකියාව තියෙනවා. විශේෂයෙන් මේ වෙලාවේදී අපි කියන්න ඕනේ අපි අමතක කරලා තියෙන අපගේ සතුරෙක් ඉන්නවා. අපේ රටේ තියෙන එන්ඩෙමික් නැත්නම් රටේම පවතින විශේෂ රෝගයක් තියෙනවා ඩෙන්ගු කියන තත්ත්වය. ඒ වගේම මීයුන නැත්නම් අපි ලෙප්ටොස්පයිරෝසිස් කියන රෝගී තත්ත්වය. මේ රෝගී තත්ත්ව දෙකත් නැවත හිස ඔසවන තත්ත්වයකට පැමිණෙන්න තියෙනවා. ඒ වගේම තමයි එන්න පුළුවන් මේ කාලගුණයත් එක්ක ගම් වතුර ගැලවීම ආදී ව්‍යසනයන් එක්ක සමාජ ක්ෂේත්‍රයට සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට මේ දෙකටම බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒකත් එක්ක මුළු ආර්ථිකයටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. මේ ආදී සියලු දේවල් මේ විශේෂයෙන් ඔබ සඳහන් කරන විදිහට මේ නව ප්‍රභේදයත් එක්කම ඇතිවන්න පුළුවන් සිදුවෙන්න පුළුවන් දේවල් අනාවැකි විවිධ බලධාරීන්ට නිතිපතා විශේෂඥ මඩුලත් ඒ වගේම වෛද්‍ය සංගමයක් ලෙසත් අපි දැනුම් දෙනවා. ඒක අපගේ වගකීමක් හැටියට අපි දිගටම කරගෙන යන දෙයක්. ඔබතුමාලා මේ අනතුර දැක්කේ කොයි කාලෙද? දැන් මම කියන්නේ දැන් පළවෙනි දෙවෙනි රැලි වශයෙන් හඳුනන අවස්ථාවන් තිබුණා. දැන් මේ අනතුර ගැන කලින් දැක්කේ කොයි කාලේ වකවානුවේ වගේද ඔබතුමාලා? ඇත්තටම කියන්න අප්‍රේල් මාසයේ මුල කාලයේදී මේ තුන්වැනි රැල්ල එන්න පුළුවන් කියන තත්වය අපි දැන් තතු තිබුණා. විශේෂයෙන්ම එංගලන්තේ නැත්නම් එක්සත් රාජධානි මේ ප්‍රභේදය හඳුනා ගැනීමත් එක්කම විශේෂයෙන් මම වැඩ කරන ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලය කණ්ඩායමක ඔබ සියලු දෙනා දන්නවා ඒ පිළිබඳව අපි දැනුම් දීලා තියෙනවා. ඉතින් ඒවත් එක්ක යම්කිසි දුරකට යම්කිසි දේවල් ඇති වී තියෙනවා වෙනස්කම්. විශේෂඥ වෛද්‍යතුමා සමාවෙන්න මේ කාරණා පැහැදිලි කරගන්න ඕනේ. මොකද සාමාන්‍ය ජනතාවට අතිශය වැදගත් මේ කාරණා. දැන් මේ ව්‍යාප්ත වෙමින් තියෙන්නේ කොවිඩ් වෛරසයේ අලුත් කාණ්ඩයක්ද නැත්නම් අපි අර මුල් අවස්ථාවේ දැක්ක වෛරස් කාණ්ඩයමද? අපි ඒක පැහැදිලි කරගත්තොත්. ඔව්. දැන් ඔබ දැනගත යුතු දෙයක් තමයි කොවිඩ් කියන රෝගය බෝ වෙන්නේ වෛරසයක් මගින්. වෛරසයක තියෙන ලක්ෂණයක් තමයි එහි තියෙන ජාන නැත්නම් අපි කියනවා DNA කියලා අපි හඳුන්වන්නේ ඒ දේවල්
යම්කිසි කාලයක් තිස්සේ යනකොට එහි ස්වરૂපය වෙනස් වීමේ හැකියාව තියෙනවා. කාලයක් යනකොට විතරක් නෙවෙයි යම්කිසි භූගෝලීය ප්‍රදේශයක් වෙත යනකොට සමහරක් විට යම්කිසි ජන කොට්ටාසයක් වෙත යනකොට එහි ස්වરૂපය වෙනස් වෙන්න හැකියාව තියෙනවා. අපි පළවෙනි රැල්ලයි දෙවෙනි රැල්ලයි දිහා අපි බලනකොට තිබුණේ ඊටමත් සරල අපි සාමාන්‍ය විදිහට ඉතා සරල අපි හෙම්බිරිස්සාවක් ඇස්සක් කියනවා වගේ තියෙන තත්වයක්. එයින් ඇතිවෙන සංකුලතා ප්‍රමාණය ඊටමත් සුළු ප්‍රමාණයක් ලෙසයි අපි නිර්ණය කරේ. එහෙත් දැන් මේ තුන්වන රැල්ලත් එක්ක විශේෂයෙන් අපි දකිනවා මේ එංගලන්ත ප්‍රභේදය නැත්නම් අපි UK variant එක කියන එක ඒකේ තියෙන ඒක මේ පැතිරෙන්න තියෙන හැකියාව අර පෙර තිබූ ප්‍රභේදවලට සාපේක්ෂව ඉතාමත් වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. ඒ වගේම ඒ ප්‍රභේදය නිසා ඇතිවෙන්නා පුළුවන් සංකුලතා විශේෂයෙන් ශ්වසන මාර්ගය එක්ක ශ්වසනය සම්බන්ධයෙන් අඩුපාඩු ඇති වෙන්න පුළුවන් ඔක්සිජන් පන්තම අඩු වෙනවා. එතකොට ශරීරයේ අනිත් අවයව වැඩ කරන්නේ නැති වෙනවා. අපි අකර්මණ්‍ය වෙනවා කියලා කියනවා. ICU අවශ්‍ය වෙන තත්වයේ මේ මට්ටමට යෑමට තියෙන හැකියාව වැඩි වෙනවා. ඒ හා සමග මරණය දක්වා අපි කියනවා මෝටැලිටි කියන එක මරණය දක්වා යන්න පුළුවන් හැකියාව ගේ සම්භාවිතාවයත් chance එක වැඩි වෙලා තියෙනවා. දැන් ඔබතුමාලා පරීක්ෂා කරපු සාම්පල් වලින් මේ වෛරස් කාණ්ඩයේ තියෙන සාම්පල අපිට දල වශයෙන් අදහසක් දෙන්න පුළුවන්ද කොපමණ විතර වගේ සංඛ්‍යාවක් අඳුරගෙන තිබුණාද මේ මෑත කාලීට? මංගාව සංඛ්‍යා ලේඛනයේ සම්බන්ධයෙන් දැන්ට නැහැ. ඒ වුණාට සාමාන්‍යයෙන් අපි කියන්න පුළුවන් පරණ සයිකල් දෙකේ එනකොට අපේ 100කට දෙකක් වගේ ප්‍රමාණයක් තියෙනවා නම් දැනට 120ක් වගේ තරමයකට වැඩි වෙලා වගේ ප්‍රමාණයකට යනවා කියලා යම්කිසි සාපේක්ෂ ගතියක් තියෙනවා. විශේෂඥ වෛද්‍යතුමා දැන් අපිට මේ වෛරස් කාණ්ඩ වෙන වශයෙන් හඳුනා ගන්න ඕනේ කරන පහසුකම් තියෙනවද අපේ විද්‍යාගාර සතු? දැන් අපි දන්නවා මේ වෛරස් කාණ්ඩ හඳුනාගත්තාම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තමයි මේක ගැන පැහැදිලි කිරීම කරන්නේ. අපිට ඒ ඕනේ කරන පහසුකම් තියෙනවද මේවා වෙන වශයෙන් හඳුනා ගන්න? පහසුකම් ලබා දීලා තියෙනවා. ඒ වුණාට දැන්ට ඔබ දන්නවා දැන් මේ තියෙන තත්වයක අපගේ මේ රෝගී තත්වය ඇතිවෙන්න තියෙන හැකියාව එන්න වැඩි වෙනවා. එතකොට මේ පහසුකම් මේ තියෙන සන්තෘප්ත වෙනවා. ඊට අමතරව ඒ නිසා අපිට තව දුරටත් මේ රෝගය හොයා ගැනීමට PCR කිරීමට තව දුරටත් ෆැසිලිටිස් නැත්නම් සම්පත් එහෙම අවශ්‍ය වෙනවා. අපි ඇඳන් ගැන කතා කරනවා මේ අවස්ථාවේදී අපි ඔක්සිජන් සම්බන්ධයෙන් කතා කරනවා. ඒ වගේම වෛද්‍යවරුන්ගේ හෙදියන්ගේ හිඟය ගැන කතා කරනවා. මේ වගේම රෝගය හොයා ගැනීමට තියෙන අවශ්‍යතාවය තියෙන හැකියාවන් අපිට වර්ධනය කිරීමට තවදුරටත් අවශ්‍යතාවය තියෙනවා. දැන් හැබැයි විශේෂඥ වෛද්‍යතුමනි දැන් අපි ඉන්න ගත කරන මේ මොහොත කියන්නේ තවදුරටත් මේ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන ප්‍රමාණයට වඩා වැඩි වේගයකින් රෝගය පැතිරීම වළක්වන්න. එහෙම නැත්නම් රෝගය තවදුරටත් එකිනෙකා අතර පැතිරෙන ප්‍රමාණය වළක්වන්න ගත යුතු ක්‍රියාමාර්ග ගන්න ප්‍රමාණය වැඩි කළ යුතු අවස්ථාවක නේද? ඒ කියන්නේ එහෙම නැතුව දැන් අපිට සම්පත් අවශ්‍යතාවය තියෙන සම්පත් සපිරීම අනිවාර්යෙන් කළ යුතු වුණාට ඊටත් වඩා වැඩි වේගයකින් අපේ ප්‍රවේශය වෙන්න ඕනකම තියෙන්නේ රෝගය එකිනෙකා අතර පැතිරෙන්න තියෙන ඉඩකඩ අඩු කිරීම නේද? ඒ වගේම මහජනතාවත් අපි සෞඛ්‍ය බලධාරීන් හැටියට සෞඛ්‍ය විශේෂඥයින් හැටියට අපි නිතර පුනපුනා අපි කියන දෙයක් තමයි අපගේ වගකීම අපි ඉටු කරන්න ඕනේ. ඒ වගේම අපේ සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුඛාවරණ පාවිච්චි කිරීම, ඒ වගේම මේ ශ්වසන මාර්ගය සම්බන්ධයෙන් තියෙනා වූ අපගේ මේ හොඳ පුරුදු අනුගමනය කිරීම, ඒ වගේ දේවල් අපි පෞද්ගලික මට්ටමින් පටන් ගන්න ඕනේ. ඒ වගේම අපගේ මේ පවුල නැත්නම් අපගේ සමාජයේ ඉන්න කණ්ඩායම අපගේ වැඩ කරන ස්ථානවල ඒ වගේ ස්ථානවලත් අපි වැඩි කරන්න අපි මේවා පුළුවන් තරම්
ප්‍රවණතාවය ප්‍රචලිත කිරීම කරන්න ඕනේ. දැන් ඔබතුමාලා මේ පසුගිය දිනක ජනාධිපතිතුමාව හමු වුණා. එතකොට මේ සාකච්ඡාවට අපි දන්න විදිහට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට අමතරව විශේෂඥ වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ මේ පාර්ශ්ව ඔක්කොම සහභාගී වුණා. දැන් මේ උද්ගත වෙලා තියෙන දැන් මේ මොහොතේ අපි රට මුහුණ දීලා තියෙන තත්වයෙන් අපි ගොඩේම සඳහා ඔබතුමාලාගේ ප්‍රධාන යෝජනාව උනේ මොකක්ද විශේෂඥ වෛද්‍යතුමා? ප්‍රධාන යෝජනාව තමයි ගිය වසරේ අතිවිශිෂ්ට ගැස් ඇස්ටුවක් සහිතව ආව නිරෝධායනය සම්බන්ධයෙන් සහ මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තියෙනා වූ වෙනස්කම් ඇති කිරීම සඳහා තියෙන අතිවිශිෂ්ට ගැස් ඇටුව තව එහි තියෙන අංග තවදුරටත් ශක්තිමත් කිරීම. ඒක ඉතාමත් වැදගත් දෙයක්. ඒ වගේම අපගේ මේ රෝහල්වල දැන්ට සන්තෘප්ත වෙමින් යන තත්වයකට ඇවිල්ලා තියෙනවා. අපගේ රෝහල්වල සාමාන්‍යයෙන් අපිට රෝහලකට පැමිණෙන රෝගීන්ට තියෙන සම්පත් විශේෂයෙන් ඇඳන් වාට්ටු ආදී සියලු දේ අනිත් මානව සම්පත අපි වෙන් කරලා තියෙනවා කොවිඩ් රෝගය සඳහා විශේෂයෙන් කැපකිරීමක් එක්ක. ඒ නිසා අර කොවිඩ් නොවන රෝගීන්ට රෝග වැඩිවීමේ තියෙන හැකියාව සහ ඒ වලින් ඇතිවන සංකුලතා අඩු කිරීමට තවදුරටත් සෞඛ්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම. ඔය කාරණා දෙක ඉතාමත් වැදගත් ලෙස අපි යොමු කරලා තියෙනවා. හොඳයි වෛද්‍ය ජී.ජී. චමල්සීල මහත්මයා, අපි කැමතියි ඔබතුමාගෙන් දැනගන්න දැන් අපි මේ මොහොතේ ක්‍රියාත්මක කරමින් සිටින අපේ සැලසුම් දිහා බැලුවොත් දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි රෝහල් වල තියෙන ඇඳන් ප්‍රමාණය වැඩි කිරීමේ උපාය මාර්ගය. එහෙමත් නැත්නම් සීග්‍රේන් එන්නත් කරන ක්‍රියාවලිය. දැන් මේ අතරින් ගත්තාම අපි දැන් රෝහල් වල ධාරිතාව වැඩි කිරීම මගින් මේකට සාර්ථකව මුහුණ දෙන උපාය මාර්ගයක් විදිහට මේක සලකන්න පුළුවන්ද? ඔව් සුබ සන්ධ්‍යාවක් වලින්ම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සඳහා ආරාධනා කිරීම ගැන. ඔබ මේ වැඩසටහන ප්‍රවේශය ලබාගත් තැන ඉඳලා මම කතා කරන්නම්. දැන් අපි මේ මොහොතේ අර්බුදයක නැත්නම් යම් ඛේදවාචකයක සිටින බව අපි අනිවාර්යෙන් පිළිගත යුතු වෙනවා. නිසා දැන් මට මේ කතාව ප්‍රවේශය ආරම්භ කිරීමේදී මතක් වුණා ජර්මනියේ චාන්සලර් ඇන්ග්ලා මාකල් මේ COVID-19 අර්බුදයේ අවස්ථාවේදී මේ මොහොතේ කරපු ප්‍රකාශයක්. ඇය කියනවා මේ COVID-19 අර්බුදය සෞඛ්‍ය සම්බන්ධ වන ගැටලුවක්. ඒ නිසා මා මේ අවස්ථාවේදී ජර්මනියේ මේ COVID-19 වසංගතය විසඳීමේ කාර්යභාරය ඒ වගකීම මා පිටුපසට ගොස් මා මේ පැවරිය යුත්තේ මගේ රටේ වෛද්‍යවරුන්ට සහ විද්‍යාඥයන්ට. මා හෝ මගේ කැබිනට් මණ්ඩලය නොවේයි රට ගැන තීරණය ගත යුතු වන්නේ මේක සෞඛ්‍ය අර්බුදයක් වන නිසා ඒ සම්බන්ධ විද්‍යාර්ථයන්ට මා මෙය බාර දිය යුතුයි කියලා. මතන් මා මේ එතනින් තමයි මට තුනේ මේ වර්තමාන අර්බුදය සහ ඛේදවාචකයේ සම්බන්ධව අපි කතා කරනකොට රචුදුන් හන්දිති මන්ත්‍රීතුමත් කියපු නිසා මේ අර්බුදය හරියට කළමනාකරණය කර ගැනීම සඳහා අපි පළමු වැදගත්ම දේ තමයි COVID-19 රට තුළ ව්‍යාප්තියත් සමග ඛේදවාචකයක් නැත්නම් අර්බුදකාරී වාතාවරණයක් තියෙන බව අපි තේරුම් ගත යුතු වෙනවා. ඒතර මේ අර්බුදයට බලපාන ලද හේතු සාධක මොනවද කියලා අපි කල්පනා කරලා ඒවා සැලසුමක් සහිතව අවබෝධ කරගෙන ඒ තියෙන ගැටලු අපි නිවැරදි ස්ථානයක අපි ප්‍රමුඛතා ලැයිස්තුවකට අපි සකස් කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ වගේම තමයි මේ අර්බුදය කියන දේ නැත්නම් මේ COVID-19 ඛේදවාචකයේ කියන දේ එවැනි දෙයක් මහ පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සුන්ට තියෙන බව දැනෙන සංවේදීභාවයක් මේ සැලසුම් සකස් කිරීමේදී තිබිය යුතු වෙනවා. ඒතර ඒ ප්‍රශ්නවලට අපි ඊට පස්සේ අපිට සිද්ධ වෙනවා ඊට ගැළපෙන පරිදි අපි විසඳුම් සකස් කිරීමේ යාන්ත්‍රණයක්. අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් නායකයෙක් අවශ්‍ය වන්නේ කළමනාකරුවෙක් අවශ්‍ය වන්නේ මෙන්න මේ අර්බුදය නැත්තම් ඛේදවාචකය මෙහෙවීමට තමයි. දැන් එතෙන්දී මේ නායකයා එහෙම නැත්තම් මේ කියන කළමනාකරුවා කියන පුද්ගලයා දේශපාලන යාන්ත්‍රණය වගේම අපි දන්නවා රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය ඇතුලේ සියලු දෙනා අතර සම විදිහට අපි බෙදී යෑමේ ක්‍රමවේදයක් අපි අනිවාර්යෙන් සකස් කිරීමේ වැදගත්කම අනිවාර්යෙන් අපි අවබෝධ කරගත යුතු වෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් මේ මොහොතේ ඔබ අහපු වගේම දැන් මේ අවස්ථාවේ දැන් රෝහල් පද්ධතිය ගැන මේ අඳන්දාරිතාව ගැන දැඩි සත්කාරය ගැන ගැටලුවක් තියෙන අවස්ථාවේදී විශේෂයෙන්ම අපි දැන් COVID-19 කියන්නේ වසංගතයක්. ඒකද වසංගතයක් කළමනාකරණයේදී මූලික සෞඛ්‍ය විද්‍යාවේ ඕනෑම වෛද්‍යවරයෙක්
මූලික වශයෙන් අපි අවබෝධ කරගන්න දේ පළවෙනි සිද්ධාන්තය තමයි වළක්වා ගැනීම වැදගත් වෙනවා රෝගයට ප්‍රතිකාර කිරීමට වඩා. ඒ කියන්නේ prevention is better than cure කියන සංකල්පය අපි අවබෝධ කරගන්න ඕන. අනිත් දේ තමයි අපි වෛරස මේ නිසා ඇති වෙන වසංගත රෝගී තත්ත්වයක් වුණාම වසංගත රෝග විද්‍යාවේ මූලික සංකල්පයක් බවට පත් වෙනවා. තොරතුරු සහ දත්ත මත පදනම් අපි තීන්දුව ගැනීමට අවශ්‍ය කරන පසුබිමක් නැත්නම් ඒ අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්න දැන් information and data කියන එක ඉතාමත්ම වැදගත් වෙනවා මේ වසංගතයක් කළමනාකරණය කිරීමේදී. ඒතර අපි සැලසුම් සකස් කිරීමේදී, තීරණ ගැනීමේදී, ඒ වගේම අනාගතය සඳහා අවශ්‍ය කරන පහසුකම් සකස් කිරීමේ සියලු පසුබිම මේ මූලික පදනම තියෙන්නේ මේ කියන තොරතුරු සහ දත්ත මත. දැන් මම මේ තොරතුරු සහ දත්ත වලට ප්‍රවේශය ලබා ගත්තේ ඔබ දන්නවා මේ වනිට වොෂින්ටන් නුවර IHME ආයතනය නිකුත් කරපු ශ්‍රී ලංකාව ගැන නිකුත් කරපු සෞඛ්‍ය විද්‍යාත්මක දත්තවලදී COVID-19 රෝගී තත්ත්වයේදී ඔවුන් අනුතුරු ඇඟවීමක් කරනවා අගෝස්තු සැප්තැම්බර් මාසයේ පමණ වනිට දෛනිකව වාර්තා වන රෝගීන් ප්‍රමාණය 20000 30000 පමණ වෙන්න පුළුවන්. ඒ වගේම මිය යන්න පුළුවන් රෝගී ප්‍රමාණය 250 300 අතර සීමාවකට යන්න පුළුවන් බව. මෙන්න මෙතෙන්දී අර ඔබ සඳහන් කරපු ඇඳන් දැඩි සත්කාරයක මේ කියන මේ පසුතල පහසුකම් වැඩ කිරීමේ කාර්යභාරයේදී රාජ්‍ය අංශයට නැත්නම් රාජ්‍ය නිලධාරීන්ට විශේෂ කාර්යභාරයක් ලැබෙනවා. මොකද හේතුව දැන් රාජ්‍ය නිලධාරියාගේ වැදගත්ම කාර්යය තමයි තමා ජීවත් වෙන රටේ පොදු මහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ඒ මහජන භාරය වෙනුවෙන් රාජ්‍ය නිලධාරියාගේ කැපවීම ඉතාමත්ම වැදගත් වෙනවා. ඒතර ඔහු තමා රාජ්‍ය සේවය තුළ වෙන්න පුළුවන්, රාජ්‍ය සේවයෙන් පරිබාහිර වෙන්න පුළුවන් ලබාගත් දැනුම ඒ කුසලතා සහ ආකල්ප මත පදනම් කරගෙන මහජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නිවැරදි තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ වගකීම සහ වගවීම අනිවාර්යයෙන්ම රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයේ සතු වෙනවා. ඒතර එතනින් තමයි අපි අර ඔබ කිව්ව තැනට ප්‍රවේශ වෙන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ කියන තොරතුරු සහ දත්ත මත පදනම් කරගෙන මේ රාජ්‍ය යාන්ත්‍රණය නිවැරදි කළමනාකරත යටතේ අපි මෙහෙවීම ඉතාමත්ම වැදගත් වෙනවා. එතෙන්දී වැදගත්ම දෙයක් තමයි අපි දන්නවා දැන් ගුවන් යානයක් පදවන්නට පුරුදු වුණු පුද්ගලයා අපි නැවක් පදවන්නට යොදවන්නේ නැහැ. ඒ වගේම නැවක් පදවන්නට පුරුදු වෙච්ච පුද්ගලයා අපි ගුවන් යානයක් පදවන්න යොදවන්නේ නැහැ. එතකොට නායකයෙක් කළමනාකරණයේ දක්ෂ වෙන්න ඕන මේ අර්බුද අවස්ථාවේදී ඒ අවස්ථාවන් සම්බන්ධ ඒ විෂයපතයන් සම්බන්ධ ප්‍රඥාන් අවබෝධයක් තියෙන අය විද්‍යාර්ථයන් ඒ තැන්වල යොදවන. දැන් අපි මේ ප්‍රශ්නේ දැන් COVID-19 වලදී අපි දන්නවා දැන් මාස 14ක් මුල්ලේ මේ කේද වාචකය ඇදමින් පවතිනවා. ලෝකයේ බොහෝ රටවල් වල පළවෙනි රැල්ල වගේම දෙවෙනි රැල්ලේ විවිධාකාර වූ ගැටුම් වලට මුහුණ දෙනවා. විශාල රෝගීන් ප්‍රමාණයක් ආසාදෙන් ලක් වෙනවා. මිය යනවා. හැබැයි ඒ රටවල් වලදී අපි දකින දෙයක් තමයි තම තමන්ගේ රටවල් වලට ගැළපෙන මොඩලයක් ආකෘතියක් නිර්මාණය කරන්න බොහෝ දියුණු රටවල් සමත් වෙනවා. දැන් මම උදාහරණයක් ගත්තොත් සිංගප්පූරුවේ පළවෙනි වටේදී රෝගීන් 30000ක් වගේ ප්‍රමාණයක් වාර්තා වෙනවා. මරණ 19ක් වාර්තා වෙනවා. ඒතර ඒ වන විට අපේ රටේ රෝගීන් වාර්තා වෙලා තියෙන 3000ක් 5000ක් වගේ ප්‍රමාණයක් මරණ වාර්තා වෙන්නේ මරණ 11ක් වගේ ප්‍රමාණයක්. හැබැයි අද වෙනකොට සිංගප්පූරුව මේ මාස 14ම ගත්තට පස්සේ වාර්තා වෙන රෝගීන් ප්‍රමාණය 60000ක් වෙනවා. මරණ ප්‍රමාණය 31 රඳවා ගන්න සමත් වෙනවා. ඒතර අපිට පේනවා දැන් අපි පළවෙනි වටේ සාර්ථක වුණත් ඒ ලබාගත අත්දැකීම අපි කියන දැන් ඕනම දෙයක අපි කියනවා ඒක කොයිතරම් දුරට සස්ටේනබිලිටි ඒක කොයිතරම් දුරට සාර්ථකව කරගෙන යන්න ඒ ධාරිතාව පවත්වාගෙන අපේ තියෙන කැපවීම නායකත්වයේ කළමනාකරණයේ වැදගත්කම අපි අත්දකින්න ඕන. ඒතර දැන් සිංගප්පූරුව භාවිතා කරපු ක්‍රමය තමයි Tamanට වෙච්ච අත්වැරදීම් උන් ඉගෙන ගන්නවා. අලුත් ක්‍රමෝපායන් හඳුන්වා දෙනවා. ඒකම අඛණ්ඩව අධ්‍යාපන පුහුණු සහ පර්යේෂණ ක්‍රම හරහා භාවිතා කරනවා. දැන් මෙතෙන්දී අපිට එක රටක භාවිතා කරපු ක්‍රමවේදයක් අපිට කියන්න බෑ ඒක ලංකාවට ගැලපෙනවා කියලා. ලෝකෙ විවිධ රටවල් තම තමන්ගේ රටවල් වලට ආවේනික ක්‍රම සකස් කිරීමේ වගකීම ඒ හැම රටකම තියෙන සයන්ස් කවුන්සිල් නැත්නම් අපි කියන විද්‍යාත්මක ක්‍රමවේදයන් ගැන දැන් මෙතුමන් වගේ අධ්‍යාපන ඒ විෂයපත්‍යයන් සමග අවබෝධයක් තියෙන විද්‍යාර්ථයන්ට බාර දීමක් සිද්ධ වෙනවා. හැබැයි වෛද්‍ය සංජීව මහත්මයා දැන් අපි දකිනවනේ අපිටම ආවේනික වූ යාන්ත්‍රණයක් අපිට තියෙන බවක් පේනවා. විශේෂයෙන්ම ජනාධිපති කාර්යසාධක බලකායක් තියෙනවා.
කොවිඩ් පැතිරීම වළක්වන්න. එතකොට අනිත් පැත්තෙන් ඊට සමගාමීව ආර්ථිකය සම්බන්ධයෙන් කටයුතු කරන්න තව ජනාධිපති කාර්යසාධක බලකායක් තියෙනවා. එතකොට මේ විදිහේ යාන්ත්‍රණයක් තියෙනවා. ඊට සමගාමීව සෞඛ්‍ය යාන්ත්‍රණය මේකට දායක කරගන්න බව පේනවා. ඒ විතරක් නෙමෙයි. දැන් මේ මෑතකදීත් විශේෂඥ වෛද්‍යවරුන් ගෙන්නලා මේ අදාළ අංශ මේව සාකච්ඡා කරනවා. දිනපතා රැස්වීම් තියෙනවා. ඒ වගේම දිනපතා දත්ත දැන් මාධ්‍ය විදිහට අපිටත් දිනපතා මේ දත්ත ලැබෙනවා. ඔබතුමා කියන්නේ මේ එකක් මේ දත්ත යාවත් කාලෙන්න නැහැ කියලාද? මේ ආවේනික ප්‍රවේශය නිසා නේද දැන් අපි පසුගිය කාල සීමාවේදී ඇතිවුණු මේ කොවිඩ් රැලි කීපයක්ම සාර්ථකව මර්ධනය කරගන්න පුළුවන් උනේ. එතකොට දැන් මේ අවස්ථාවේදී කොහොමද යාන්ත්‍රණය අසාර්ථක වෙනවා කියලා කියන්නේ? නෑ යාන්ත්‍රණය අසාර්ථකනේ මා කියුව දැන් විවිධ රටවල් තම තමන්ගේ රටවල් වලට ගැලපෙනවන යාන්ත්‍රණ නැත්නම් මොඩල සකස් කර ගැනීමේ කාර්යභාරයේ නිරත වෙලා තියෙනවා. දැන් සිංගප්පූරු වෙන්න පුළුවන්, ජපානයේ තවත් ක්‍රමයක්, ඒතර එක්සත් අරාබි එමිරාජ්‍යයේ තවත් ක්‍රමයක්, යුරෝපා රටවල් තවත් ක්‍රමයක්. ඒතර ඔබ කිව් විදිහටම අපේ රටේ සඳහා පළවෙනි රැල්ල දෙවෙනි රැල්ල වගේම තුන්වෙනි රැල්ල සඳහා අපේ රට ආවේනික ක්‍රමෝපායන් අනුගමනය කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. නමුත් අපි මේ මොහොතේ වඩා වැදගත් වෙන්නේ දැන් තියෙන තත්ත්වය අපි කළමනාකරණය කිරීම සඳහා වෙනස් ප්‍රවේශයකින් අපි ඇතුළත් වීම වැදගත් වෙනවා. මොකද හේතුව තමයි අර පළවෙනි වටේ සහ දෙවෙනි වටේදී සිදු වූ ක්‍රියාවලට වඩා එතනින් ඔබට ගිහලා අපිට පේනවා අපේ රටේ සෞඛ්‍ය පද්ධතියේ ධාරිතාව දරාගත නොහැකි මට්ටමට ඇඳන් ප්‍රමාණය ඉක්මවා යන විදිහ රෝග ලක්ෂණ සහිත රෝගීන් වාර්තා වීම, ඒ වගේම තමයි දැඩි සත්කාරයක පාසුකම් ප්‍රමාණය සීමා සහිත නිසා දැඩි සත්කාරයක වලට ඇතුළත් කරන තියෙන රෝගීන් ප්‍රමාණය වැඩි වීම නිසා වුන්ගේ මේ යාම් තත්ත්වයක්, ඔක්සිජන් ධාරිතාවය නැත්නම් ඔක්සිජන් අවශ්‍යතාවය තියෙන රෝගීන් ප්‍රමාණය වැඩි වීම නිසා ඒ ඔක්සිජන් සැපීම ලබා දීම සඳහා වන පාසුකම් වැඩි කිරීමේ ගැටුමක් නැත්නම් අර්බුදකාරී තත්ත්වයකට අපි පත් වෙමින් පාදිත මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමේදී අපිට පළවෙනි වටේ සහ දෙවෙනි වටේදී භාවිතා කරපු ක්‍රම නෙමෙයි ඊට වඩා වෙනස් ප්‍රවේශයක් දැන් අපි අනුගමනය කිරීමේ වැදගත් වෙනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් අපි දෛනිකව කරන PCR පරීක්ෂණ ප්‍රමාණයට සාපේක්ෂව PCR අණුව COVID-19 ආසාදිතෙක් අපි දැනගන්නා හැම රෝගියාම අපි දන්නවා දැන් මේ වන විට අපේ රටේ සෞඛ්‍ය පාසුකම් යටතේ අපි කොහොම හරි උත්සාහ කරන රෝහල්ගත කිරීමේ යාන්ත්‍රණය කරන්න. හැබැයි අපිට මේ යාන්ත්‍රණය අඛණ්ඩව කරගෙන යෑමේ බැරිකමක් නැත්නම් නොහැකියාවක් බවට පත් වෙනවා. මොකද හේතුව තමයි අපි රෝගීන් සඳහා ඔබ කිව්ව ලෙසම ඇඳන් පහසුකම් ලබා දෙනවා. ඔවුන්ට නවාතැන් පහසුකම් ලබා දෙන්න පුළුවන්. හැබැයි මේ සඳහා තියෙන මානව සම්පත අපි දන්නවා සීමිත මානව සම්පත් ප්‍රමාණයක් තමයි තියෙන්නේ. දැන්ටමත් බොහෝ අවස්ථාවලදී රෝහල්වල අතරමැදි මධ්‍යස්ථානවල මේ මානව සම්පත නැත්නම් වෛද්‍යවරුන් ලබා ගැනීමේ සෞඛ්‍ය කාර්යමන් ලබා ගැනීම ඔවුන් රෝගයට ගොදුරු වෙන අවස්ථා තියෙනවා. ඔවුන් නිරෝධායන කරුණා යොමු කරන්න පුළුවන්. ඒ නිසා මේ මානව සම්පත ඉතාමත්ම සීමිත සම්පතක්. ඒ නිසා මානව සම්පත කළමනාකර ගැනීමේ අරුබුදයක ලක් වෙන්න පුළුවන්. එහෙනම් අපට සිද්ධ වෙනවා අපි මේ දක්වා කරගෙන ආපු ක්‍රමෝපායන් වෙනුවට වෙනස් ක්‍රමෝපායන් වල මේක වෙනස් වීමේ වැදගත්කමක් තියෙනවා. එතෙන්දී අර මං කියාගෙන ආදී තමයි දැන් ඒතර සියලුම රෝග ලක්ෂණ සහිත සහ රහිත කියන මේ කණ්ඩායම් දෙකම රෝහල්ගත කිරීමේ ක්‍රමය වෙනුවට අපිට ඉදිරි කාලෙදී සිද්ධ වෙනවා රෝග ලක්ෂණ රහිත නැත්නම් අපිට දුරස්ථභාවයක ඉඳලා නිරීක්ෂණය කරන්න පුළුවන් කණ්ඩායම් සඳහා එක ක්‍රමෝපායක් අපි සකස් කරගන්න වෙනවා. දැන් එතෙන්දී වැදගත්ම දේ තමයි මේ සියලුම කාර්යභාරයන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පමණක් කරන්න බැරි කමක් නිර්මාණය වෙනවා. උදාහරණයක් වශයෙන් දැන් ලෝකේ වෙන රටවල් ගත්තත් අපි සොයා බැලීමේදී පේන දෙයක් තමයි මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පමණක් මේ නිවෙස්ගත රෝගීන්, නිරෝධායන යාන්ත්‍රයෙන් ලක්වන රෝගීන් සියලු දෙනාම අපිට කළමනාකරණය කරලා පවත්වා ගන්න අපහසු වෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවලදී වැදගත් දේ තමයි අපිට යෝජනාවක් ඉදිරියට කරන්නත් පුළුවන්. අපි දැන් උසස් පෙළ විභාගයේ සමත් වෙලා විශ්වවිද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තු වෙමින් ඉන්න සිසුන් ඉන්න පුළුවන්. සරසවි සිසුන් ඉන්න පුළුවන්. එවැනි කණ්ඩායම් රටට ගැලපෙන ප්‍රමාණය අනුව අපි බල්ලි වෙලා සෞඛ්‍ය වෙළඳාරි කොට්ටාස මට්ටමින් බදවා ගැනීමක් කළා. සංවේදන යාන්ත්‍රණයන් හරහා අපිට පුළුවන් ඔවුන්ට තෝරාගත් ගම්මානවල කණ්ඩායම්, ඒ රෝගී කණ්ඩායම් වල සංවේදනයේ හරහා ඔවුන්ගෙන් තොරතුරු ලබා ගැනීමේ යාන්ත්‍රණය කොහොමද වෙන්නේ කියලා අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. නැත්නම් දැන් ඔබ දන්නවා ඇති දැන්ටමත් චෝදනා තියෙනවා රෝගියා PCR පරීක්ෂණය කළා සිටිනවා නැත්නම් PCR පරීක්ෂණයේ ප්‍රතිඵල එනකන් ඉන්නවා නැත්නම් නිරෝධායන රෝගීන් වෙන්න පුළුවන්. අපිට රෝගියාට අවශ්‍ය කරන තොරතුරු උපදෙස් තමාට ගැටලුවක් ඇති වුණාට පස්සේ ඒක කියන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. නැත්නම් කියනවා සෞඛ්‍ය නිලධාරීතුමා දුරකථන ඇමතුමක් ලබා දුන්නා ආන්සර් කරේ නැහැ. මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා සමහර දුරකථනයෙන් කතා කරා ප්‍රතිචාර දැක්ුවේ නැහැ කියන චෝදනා එල්ලන. මොකද හේතුව තමයි මේ ධාරිතා මේ වර්ක්ලෝඩ් එක වැඩි වීම නිසා ගැටලු සහගත තත්ත්වයකට මුහුණ පාන සිදු. ඒ නිසා දැන් මේ අවස්ථාවේ වැදගත් දේ තමයි අපේ මානව සම්පත් කළමනාකරණය කිරීම සඳහා වන නිශ්චිත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙන්න ඕන. අනිත් දේ තමයි
දැන් අපි අඳන් පහසුකම් දැඩි සත්කාරයක පහසුකම් වැඩි වෙන අතරෙම දැන් මේ හරහා අපි මේ සියල්ල සිද්ධ කරන්නේ වැඩි වෙන රෝගීන් සංඛ්‍යාවට තමයි අපි මේ සූදානම් වීම සිද්ධ කරන්නේ. දැන් ඒක ඒ අතරේ සිදුවෙන අතරේ අපි හැමදාම මේ විදිහට අඛණ්ඩවම රෝගීන් ප්‍රමාණයට ඉහළ යන දෙනවාද කියන ප්‍රශ්නය නැත්නම් ඒ අවස්ථාව අපි ලබා ගන්නවාද කියන දේ තියෙනවා. මම ප්‍රස්තාරයක් පින්නුම් කරන්න සාමාන්‍ය මත මේක පේන ඇති මම විශ්වාස කරනවා. දැන් සාමාන්‍යයෙන් වසංගත රෝගී තත්වයකදී අපි දන්නවා මෙන්න මේ විදියට බෙල් හැඩයකට තමයි වසංගත රෝගියක ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ. ඊටාත්ම සිමින් ක්‍රමානුකූල වසංගතය වැඩි වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් සති 6ක් සති 8ක් වගේ කාල සීමාවක් තුළදී වසංගතය ව්‍යාප්තිය සිද්ධ වෙනවා. ඊට පස්සේ තමයි වසංගතය ස්වාභාවික ලෙසම ඒක අපි දකිනවා ස්වාභාවික ලෙසම වසංගතය අඩු වී යාමක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට දැන් මේ නිල් පාට කලාපය තමයි අපි මුකුත්ම දෙයක් අපි කියනවා නැචරලි කිසිම දෙයක් කරන්නේ නැතුව හිටියොත් මේ නිල් පාට කලාපයේ තියෙන රෝගීන් ප්‍රමාණය ජනතාව මේ ප්‍රමාණය ආසාදනය වෙන්න පුළුවන්. සාමාන්‍ය මූලික ක්‍රමෝපායන් යටතේ ගත්තොත් ඒ කලාපයේ නැත්නම් රටක ජනගහණයෙන් 60%කට ආසන්න ප්‍රමාණයක් මේ නිල් පාට කොටසට අයිති වෙනවා අපි කිසිම ඉන්ටර්වෙන්ෂන් නැත්නම් කිසිම මැදිහත් වීමක් සිද්ධ කළේ නැත්නම්. ඒතර මේක තමයි සාමාන්‍ය ක්‍රමයේ යටතේ ස්වාභාවික විදිහට අපි රෝගයක ක්‍රියාත්මක යාන්ත්‍රණය වෙන්නේ. ඒක දැන් අපි ඇයි මේ වෛද්‍ය විද්‍යාව දියුණු වෙලා වසංගත රෝග විද්‍යාව දියුණු වෙලා ඒ වගේම මේ ක්‍රමෝපායන් එක අපි උත්සාහ කරන දෙයක් තමයි සාර්ථක ආවේක්ෂණ ක්‍රමයක් කරා. දැන් අපි දන්නවා PCR ආඹු PCR පරීක්ෂණ සිදු කිරීම, ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීම හරහා කල්ැතුව අපට යම් වසංගතයක් දැන් COVID-19 වසංගත රෝගී තත්ත්වය අවබෝධ කරගත්තොත් අපට පුළුවන් මේ කහපාට කොටසටම ගොදුරු වන ආසාදිතයන් ප්‍රමාණය පාලනය කරගන්න. දැන් මෙතෙන්දී තමයි අපි මේ ලොක්ඩවුන් කියන කතාව එන්නේ. දැන් අපි ගොඩක් අය අහනවා ඇයි ලොක්ඩවුන් කරන්න කියන එක සමහර අය අහනවා. ලොක්ඩවුන් එකෙන් අපිට කරන්න පුළුවන් බලපෑම මොකද්ද? ඒකෙන් සිදුවෙන යාන්ත්‍රණය මොකද්ද කියන දේ. එතකොට අපිට පේනවා මම කලින් කිව්වා ලොක්ඩවුන් කරන්න නැතුව හිටියොත් ස්වාභාවික විදිහට රෝගයේ පැතිර යන ගියොත් 60%කට ආසන්න ප්‍රමාණයක් ආසාදනය වෙන්න පුළුවන්. ඒතර අපිට හිතා ගන්න පුළුවන් ජනගහනයෙන් කොපමණ ප්‍රමාණයකට මේ රෝග ආසාදනය වෙනවද කියලා. නමුත් අපි ලොක්ඩවුන් කිරීමක් හෝ එන්නත් යාන්ත්‍රණයක් හෝ අපි දැන් කියන විදිහටම සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම නිසිපජ අනුගමනය කළා අපට වසංගතය සක්‍රීය ලෙස මැදිහත් කරලා පාලනය කරන්න පුළුවන් නම් මෙන්න මෙතෙන්දි තමයි ඔබ කිව් විදිහටම විද්‍යාත්මක යාන්ත්‍රණයක්, නිවැරදි කළමනාකරණයක්, ඒ වගේම මේ කටයුතු මෙහෙවීම සඳහා වන යාන්ත්‍රණ වැදගත් වෙන දේ තමයි මෙන්න මේ කහපාට කොටස අපට අඩු කරගන්න පුළුවන් කමක් ලැබෙනවා මේ කියන කටයුතු. ඒතොර ඒකෙන් 30%ක ආසන්න ප්‍රමාණයක් රෝගයට ගොදුරු වීම වළක්වා ගන්න පුළුවන්, මරණයට පත්වීම වළක්වා ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒතර මෙන්න මේ කරුණ මත පදනම් වෙලා තමයි පහුගිය දවස්වල දිගට දැන් මෙතුමන්ලා ඇතුළු ඒ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් ප්‍රබල බලපෑමක් කළේ රට ලොක්ඩවුන් කිරීමේ වැදගත්කම. මොකද මේ තීව්‍රතාවය වැඩි වෙන අවස්ථාවේදී අපිට මේක පාලනය කරගන්න වෙනවා. ඒක වැදගත්ම දේ තමයි අපේ රට ඉන්නේ මේ මොහොතේ මේ ප්‍රස්ථාරයේ පළවෙනි සති 2 සීමාවේ. අද අපි මේක ඉදිරි සති 4 සති 6 වෙනකොට දෛනිකව සාමාන්‍ය වසංගත රෝගයක රෝගීන් වාර්තා වීම දෙගුණ වීමක් නැත්නම් දෙගුණ වීමක් සිද්ධ වෙනවා. දැන් මේ දවස්වල 2000 වගේ වාර්තා වන රෝගීන් ප්‍රමාණය තව දවස් කිහිපයක් ගියාට පස්සේ 4000 සීමා වෙන්න පුළුවන්. තව දවස් කිහිපයක් ගියාට පස්සේ දවසකට 8000 සීමාවට යන්න පුළුවන්. ඒතර ඒ උපකල්පන ක්‍රමවේදය අනුව තමයි අර වොෂින්ටන් නුවර IHME ආයතනය පවා උපකල්පනය කරන්නේ අගෝස්තු සැප්තැම්බර් වෙනකොට දෛනිකව රෝගීන් 20000ක් 30000ක් වාර්තා වෙන්න පුළුවන්. ඒතර ඒ වාර්තා වෙන ප්‍රමාණයෙන් අපි දන්නවා සාමාන්‍ය 100%ක් මරණයට පත් වෙන නිසා තමයි 300ක් 350 සීමාව දක්වා යෑම සිද්ධ වෙනවා. අපිට පේනවා මේ කහපාට කොටසට අපිට බේර ගන්න ඕන නිසා තමයි සෞඛ්‍ය අංශ අපි දැනුවත් කිරීම කරන්නේ මේ ලොක්ඩවුන් යාන්ත්‍රණයේ වැදගත්කම තියෙන්නේ. දෙතෙන්දි තමයි මම සුන්දර හන්දිනේති මන්ත්‍රීතුමා කරපු කතාවට වැදගත්කමක් ලැබෙනවා. දැන් අපි දන්නවා අපි පහුගිය කාලේ අපි මේ ෂෝනල් ලොක්ඩවුන් ක්‍රමය ක්‍රියාත්මක කරා, ග්‍රාම නිලධාරී වසම් වහල දෙම ක්‍රමය කරා. හැබැයි අපි දැක්ක දේ තමයි මේ ලොක්ඩවුන් ක්‍රමය ඇතුලේ ඒ ප්‍රදේශවල ඉන්න ජනතාව පෞද්ගලික අංශය වෙන්න පුළුවන්, රාජ්‍ය අංශය වෙන්න පුළුවන්, වෙනත් කලාප සමග මිශ්‍ර වීම අකණ්ඩවම සිද්ධ වුණා. ඒත් එතෙන්දී ප්‍රශ්නයක් වෙන අපි මේ ලොක්ඩවුන් කිරීම හරහා බලාපොරොත්තු වෙන සැබෑ අරමුණ මේ කහපාට කොටස ආසාදනය වෙන මිය යෑමට සිටින මේ කොටස පාලනය කිරීමේ අරමුණින් අපි ගන්නා ක්‍රියාන්විතය යථාර්ථයක් වෙනවද කියන ප්‍රශ්නය මතුවෙනවා. අපි
මේක නිසි පරිදි ඒ යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙන්න යම් බාධාවක් සිද්ධ වුණොත්. ඒතර දැන් මේ ප්‍රස්ථාරෙත් ඊටාත්ම පැහැදිලිවම අර පෙන්눔 කළා තියෙන්නේ අපි ස්වාභාවික රෝගී ව්‍යාප්ත වේ යනවා නම් මේ තැඹිලි පාට කොටස වගේ තමයි රෝගී ව්‍යාප්ත වෙන්නේ. නමුත් අපිට පුළුවන් ලොක්ඩවුන් කිරීමක්, ජනතාව දැනුවත් කිරීමක්, නිසි සංවේදන යාන්ත්‍රණයක්, ඒ වගේම මේ වගේ මාධ්‍ය සාකච්ඡා, මාධ්‍ය හරහා විශාල කාර්යභාරයක් ඉෂ්ට වෙනවා. ඒ වගේම එන්නත් කරන යාන්ත්‍රණය නිසි වේලාවේදී ඒ ක්‍රියාන්විත සිද්ධ වුණොත් අපිට මේ තැඹිලි පාට කොටස අඩු කරගන්න පුළුවන්. දැන් එතකොට අපි දන්නවා දැන් මේ මොහොතේ යම් ප්‍රශ්නයක් අපේ රටේ තියෙනවා. අපි ලොක්ඩවුන් කරන එක කොයිතරම් කාලයක් කරනවද? ඒ වගේ විශේෂයෙන්ම ඔබ දන්න දෙයක් තමයි ලංකාව වගේ රටක දැන් තියෙන මේ ආර්ථිකමය ප්‍රශ්නත් එක්ක මේ ලොක්ඩවුන් යාන්ත්‍රණය කතා කරනකොට අනිත් පැත්තෙන් මතුවෙන ප්‍රතිතර්කය තමයි අපිට මේ ලොක්ඩවුන් එක කරන්න බෑ රටේ ආර්ථික බිඳ වැටෙනවා කියන දේ. දැන් මෙතන පැහැදිලි වෙනවා ජාත්‍යන්තර සෞඛ්‍ය කියන්නේ World Economic Forum එකෙන් මේ ලොක්ඩවුන් කිරීම සහ ආර්ථිකය අතර තියෙන සම්බන්ධතාව ඉතාමත්ම පැහැදිලිව විශ්ලේෂණය කරනවා. අපිට තීරණය කරන්න පුළුවන් අපි තෝරගන්නේ මොන උපායද කියන එක. අපිට පේනකි මේ මුල් කොටස තියෙන්නේ රතු පාටින් තියෙනවා අපි මුකුත්ම කිසිම වෛද්‍ය විද්‍යාත්මක යාන්ත්‍රණයක් කරන්නේ නැතුව වෛරසයට ව්‍යාප්ත වෙන්න ඉඩ දෙනවා. ඒතර එවැනි අවස්ථාවකදී ඔබට පේනවා මේ රතු පාටින් තියෙන්නේ ආර්ථික මේකේ නිල් පාටින් තියෙනවා ආර්ථික යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙනවා. එතකොට එවැනි අවස්ථාවකදී වෛරසය ව්‍යාප්ත වෙනවා, ජනතාව රෝගයෙන් ආසාදනය වෙනවා, ජනතාව මිය යාමක් සිද්ධ වෙනවා. හැබැයි తాවකාලික වශයෙන් අපට ආර්ථිකයේ ඉහළ යාමක් නැත්නම් ආර්ථිකය කඩා වැටෙන්නේ නැහැ කියලා අපිට දකින්න පුළුවන්. తాවකාලික වශයෙන් අපි මේ කියනවා ෂෝට් රන් එකක්. කෙටි කාලයකට අපිට මේ தත්ත්වය දකින්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි දීර්ඝ කාලීන වශයෙන් ගත්තොත් අපි දන්නවා ජනතාව මිය යදෙනකොට පවුලක කන්න බොන්න දෙන කම්කරුවා වෙන්න පුළුවන්, කුලී වැඩ කරන කෙනා වෙන්න පුළුවන්, රජයේ රැකියාව කරන කෙනා වෙන්න පුළුවන්. ආසාදනය වෙනකොට අනුතරටපත් වෙනකොට ඒක පසු කාලීන වක්‍රාකාරයෙන් ආර්ථික වෙන බලපෑම විශාල හානියක් වෙන්න පුළුවන්. ඒතර අනික් පැත්තෙන් මේ නිල් පාටි පෙන්නනවා අපි ලොක්ඩවුන් කරලා නැත්නම් වෛද්‍ය විද්‍යාත්මක උපායන අනුගමනය කරාට පස්සේ ආසාදනය අඩු වෙනවා, රෝගයට ගොදුරෙන ප්‍රමාණය අඩු වෙනවා. හැබැයි ඒ කාලය තුලදී ආර්ථිකයට බලපෑමක් වෙනවා. මොකද අපි දන්නවා ඍජු හා වක්‍ර ආදායම් මාර්ග අහිමි වෙනවා, විදේශ සංචිත අහිමි වෙන්න පුළුවන්, අපනයනය සඳහා විශාල අවස්ථා නැති වෙනවා, ආනයන සීමාවන්ට. ඒ නිසා ආර්ථිකයට හානියක් සිද්ධ වෙනවා. හැබැයි අපි තීරණය කරන්න ඕන ජනතාවට රෝගය ආසාදනය වෙන ඉඩ දීම හරහා ආර්ථිකය පවත්වාගෙන යනවද නැත්නම් తాවකාලිකව මේ ඇති වෙලා තියෙන තීව්‍ර අවස්ථාවේදී මහජන ජීවිතය ආරක්ෂා කරගෙන ටික කාලයක් මේ ඉවසීමෙන් කටයුතු කළා ආර්ථිකය අපි ගොඩනගා ගන්න කටයුතු කරනවද කියන එක ගැන අපි තීරණය කිරීමේ වගකීමක් තියෙනවා. එහෙම වුණොත් තමයි අපි ලෝන් රන් එකක් දීර්ඝ කාලීන වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනය අපිට වැදගත්. ඒතකොට සෞඛ්‍ය විද්‍යාව වශයෙන් ගත්තත්, සෞඛ්‍ය ආර්ථික විද්‍යානුකූලව ගත්තත් මේ තියෙන මොඩල් එක, මේ ආකෘති, මේ ආදර්ශන අපි භාවිතා කරනවා. ඒතර අපිට වැදගත්ම දේ තමයි දැන් අපි ඉන්න මේ තීව්‍ර අවස්ථාවේ නිසා ඉදිරි සති 4 සති 6 තීරණාත්මක වෙන නිසා අපිට වැඩි වැදගත්කමක් තියෙනවා මහජන ජීවිත සුරක්ෂිත කර ගැනීම සඳහා. එතෙන්දී තමයි අර මම මුලින්ම කිව්වේ ඒතර මහජන ජීවිත සුරක්ෂිත කර ගැනීමේ භාරය, වගකීම, ඒ වගවීම අපි ඇතුළු වෛද්‍යවරු, ආරක්ෂකාංශයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සියලුම රාජ්‍ය නිලධාරීන් සතු වෙන. ඒ නිසා රාජ්‍ය නිලධාරීන් ඒ යාන්ත්‍රණය ඇතුලේ මහජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මේ කියන කරුණු සම්බන්ධව ඉතාමත්ම ධනාත්මක සාකච්ඡාවක් කරමින් මේ කටයුත්ත කළමනාකරණයට ප්‍රවේශ වීම මම හිතන්නේ ඉතාමත්ම වැදගත්. වෛද්‍ය සංජීව මහත්මයා දැන් මේ එන්නත් කරන ක්‍රියාවලිය දැන් බොහෝ විට සෞඛ්‍යාංශ කියන්නේ සමාජයේ 160කට වැඩි ප්‍රමාණයකට මේ එන්නත් කරන ක්‍රියාවලියට ලක් කිරීම හරහා අපිට යම් සහනදායී තත්වයකට යන්න පුළුවන් කියලා. නමුත් අපිට පේනවා මේ දවස්වල මේ වැස්සේ ලොකු සෙනගක් දැන් මේ එන්නත ලබා ගන්න එක්රොක් වෙලා ඉන්න බවක් අපිට පේනවා. දැන් මේ දීලා තියෙන සෞඛ්‍ය විද්‍යාත්මක නැත්නම් සෞඛ්‍ය පැත්තෙන් දීලා තියෙන අවවාදාත්මක කරුණු කාරණාත් බොහෝ විට තියෙන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මොකක් පැත්තකින් වැස්ස, එක පැත්තකින් විශාල පිරිසක් එක්රොක් වෙලා තියෙනවා. ඉතින් එතකොට අපිට පුළුවන් වෙයිද ඒ අරමුණට ළඟා වෙන්න? ඇත්තටම මේ එන්නත් කරන ක්‍රියාවලිය සමාජයේ 160කට වඩා එන්නත් කිරීම තුල සාර්ථකත්වයක් අත් කර ගන්න පුළුවන්ද? එහෙම ලෝකයේ අත්දැකලා තියෙනවද? ඒ වගේම තව ඒකට එකතු කිරීමක් කරගන්න ඕන. දැන් ඒ එන්නත් කිරීම ගැන මිනිස්සුන්ට, සාමාන්‍ය ජනතාවට තියෙන අදහස තමයි අද එන්නත විදගත්තට පස්සේ ප්‍රශ්නයක් නෑ වගේ හැඟීමක්. එන්නත කොහොම හරි විදගත්තොත් දැන් ඔය පොරකකා හරි යන්නේ
කොරෝනා හැදුනත් කමක් නැහැ වගේ හැඟීමකින් යන්නේ එන්නත විදගත්තම හරි කියලා. හැබැයි ඇත්තට එන්නත කියලා කියන්නේ මේකේ යම් කාලයකට පාලන විධික්‍රමයක් විතරයි. ඊළඟට ඒකත් බලගැන්වෙන්නේ මම දන්න තරමට මාස 3කින් විතර පස්සේ ප්‍රතිදේහ නිර්මාණය වීම. ඒක නිසා ඔබතුමාලගෙන් ඒක හරි පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි. මේ එන්නත දැන් අද විද ගන්න කෙනාට හෙට වෙන බලපෑම මොකක්ද? එහෙම නැත්නම් ඒක ක්‍රියාත්මක වීම කොහොම විදිහට සිද්ධ වෙන්නේ? එන්නත විසින්ම සියල්ල විසඳන්න පුළුවන්ද කියන එක. අපි දන්නවා එන්නත තමයි දැනට තියෙන උත්තරේ. නමුත් ඒ උත්තරේ ක්‍රියාත්මක වෙන්නේ කොයි ආකාරයකද කියන එකත් ජනතාවට වැදගත් කියලා මං හිතන්නේ. ඔව්. දැන් මම දැන් කලින් කිව්වද අපි වසංගත රෝගී තත්ත්වය පවතිනවා. ඒතර ඒක පාලනය කිරීම සඳහා එක පැත්තකින් සංචාරණ සීමා, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් සමග ජනතාව දැනුවත් කිරීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක වෙනවා. ඒතර ඒ අතරේ තමයි දැන් මේ එන්නත කියන එකට වැදගත්කමක් ලැබෙනවා. ඒතර එන්නත හරහා වෛරසය පාලනය කිරීම සඳහා ඒ වගේම තමයි රෝගයට ගොදුරු වුණ පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ තීව්‍ර වීම පාලනය කරන්න නැත්නම් අසහත් තත්ත්වයටපත් වෙලා වුන් මරණයටපත් වීමේ ප්‍රමාණය ප්‍රතිශතය ඒ ඇතිවන හානිය ප්‍රමාණය අඩු කරන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් මම මෙතන මේ ප්‍රස්තාරය තියෙන දැන් මෙතනදී අපි දන්නවා දැන් මේ වෛරස් රෝගී තත්ත්වය පෙන්눔 කළ තියෙනවා රතු පාටින්. ඒකද දැන් මේ පණිවිඩය ජනතාවට ගමන් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද හේතුව දැන් එන්නතක් භාවිතා කරාට පස්සේ ඒ එන්නත භාවිතා කරපු සැනින් නැත්නම් ඒ කාල සීමාව ඇතුළතදී කිසිසේත්ම මේ COVID-19 රෝගී තත්ත්වයෙන් ඒ මොහොතේ 100% ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඒක ජාතික වශයෙන් හා ජාත්‍යන්තර වශයෙන් සියලු පරීක්ෂණ වලින් තහවුරුලා තියෙනවා. අපිට පේන හැටි ද වෛරස් රෝගී තත්ත්වය මේ රතු පාටින් පෙන්눔 කරලා තියෙනවා. එන්නත ලබාගත්තට පස්සේ කොහොමද ශරීරය ඇතුලේ ප්‍රතිදේහ නිර්මාණය වෙන්නේ කියන එක අපිට මෙතන කොළ පාටින් පේනවා. මේ වෛරස් රෝගී තත්ත්වය පවතින අතරේ අපේ ශරීරය ඇතුලේ අපි එන්නතේ පළවෙනි මාත්‍රාව සහ දෙවෙනි මාත්‍රාව ලබා ගත්තට පස්සේ ප්‍රතිදේහ නිර්මාණය වීම සඳහා සති 6ක් සති 8ක් සති 12ක් වගේ කාල සීමාවක් ගත වෙනවා. ඒ නිසා එන්නත ලබා ගැනීම පමණක් කිසිසේත්ම මේ තියෙන තීව්‍ර අවස්ථාවේදී රෝගයෙන් බේරීම සඳහා 100%ක උත්තරයක් නෙමෙයි. ඒ නිසා තමයි අපි අර කලින් අවස්ථාවේදී මා පෙන්눔 කළේ පළවෙනි සහ වැදගත්ම දේ තමයි සංචරණ සීමා අපි විසින් පනවා ගන්න. අපි දන්න දැන් රටක් ලොක්ඩවුන් කරලා අඛණ්ඩව දීර්ඝ කාලයක් පවත්වාගෙන යන අමාරුයි. අපි මේ මොහොතේ රට ලොක්ඩවුන් කිරීම වැදගත්කම කියන්නේ රෝගයේ තීව්‍රතාවය තියෙන නිසාත් එකිනෙකට වෙනස් වෛරස් ප්‍රභේද 6කට වැඩි ප්‍රමාණයක් රට ඇතුලේ ක්‍රියාත්මක වෙන නිසාත් මේවායේ හැසිරීම රටා කුමන අන්දමකට අපේ රටේ ක්‍රියාත්මක වේද කියලා අවබෝධයක් ලබා ගන්නට තව සති කිහිපයක් ගත වෙන නිසා තමයි අපි කියන්නේ මේ මොහොතේ ලොක්ඩවුන් එක වැදගත්. හැබැයි අඛණ්ඩව ලොක්ඩවුන් කරන්න අමාරුයි. ඒ නිසා ජනතාවට සිද්ධ වෙනවා ස්වයං සංචරණ සීමා යටතේ තමාගේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ශ්වසන ස්‍රාවයන් බාහිරට නිකුත් වෙන එක වළක්වා ගැනීම ක්‍රමෝපායන අනුගමනය කරන්න. මොකද COVID-19 ඇති කරන නව කොරෝනා වෛරස රෝගී තත්ත්වය අපට පාලනය කරන්න පුළුවන් එකම ක්‍රමය තමයි වෛරසය ආසාදිත පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙක් වෙත ගමන් කරන එක දමන. අපි කියන මේක break the chain. අපිට මේ chain එක බිඳ දමන්න, කඩා දාන්න පුළුවන් කමක් ලැබෙන්නේ අපි පුරවැසියන් විතර අපේ වගකීමක් තියෙනවා. මේක රජයකට හෝ වෙනත් කණ්ඩායම්වල වගකීමක් පමණක් නෙමෙයි. තමාගේ සෞඛ්‍ය සම්බන්ධ විශාල වගකීමක් තියෙනවා තමාට. දැන් අපි දන්නවා ඉස්සර කාලේ ගත්තොත් අපි දන්නවා ලෙඩ වුණාට පස්සේ අපි එකපාරටම රෝහලකට නැත්නම් වෛද්‍යවරයෙක් ළඟට යනවා. අපි අපේ සෞඛ්‍ය සම්පූර්ණයෙන්ම බාර දීලා තියෙනවා අපේ සෞඛ්‍ය සම්බන්ධව තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශ නැත්නම් වෛද්‍යවරයාට. හැබැයි ප්‍රජා සෞඛ්‍ය විද්‍යාවේ සහ අලුතෙන් ඇතිවන නව වෛද්‍ය විද්‍යාත්මක සංකල්පات එක්ක මේ ක්‍රම වෙනස් වෙලා අපේ සෞඛ්‍ය සම්බන්ධ මූලික වගකීම, අපේ සෞඛ්‍ය සම්බන්ධ මූලික භාරය පැවරෙන්නේ තමාට නැත්නම් මට. පළමුවෙන්ම මගේ සෞඛ්‍ය සම්බන්ධ වගකීම බාරගත යුතුයි. දැන් මේ තරමට රෝගී තත්ත්වය ව්‍යාප්ත වෙලා තියෙද්දී එක පැත්තකින් ජනතාව තුළ යම් කතාබහක් තියෙද්දී ලොක්ඩවුන් කරන්න ඕන කියද්දී ඔබ වුණත් දකින්න නැති මහ ජනතාවගේ හැසිරීම රටාව කොහොමද තියෙන්නේ කියලා. මූලික සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවත් අවම වශයෙන් අනුගමනය කරන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවත් අනුගමනය නොකරන සැලකිය යුතු ප්‍රමාණයක් මේ මොහොතේ අපි දකිනවා ප්‍රධාන නගරවල දකින්න පුළුවන් කමක් තියෙනවා. දැන් විශේෂයෙන් අපි දන්නවා දැන් හවස 6න් පස්සේ මේ බාර් මේ මත්පැන් අලවිසල් වහන නිසා අපි දකිනවා විශාල පොලිමක් තියෙනවා. ඉතින්
ජනතාව සබුද්ධික වීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අපි දන්නවා අපේ රටේ සාක්ෂරතාවය ලෝකේ දියුණු රටවල සාක්ෂරතාවය මට්ටම පවතිනවා. හැබැයි මේ සාක්ෂරතාවය කියන එකෙන් යමක්කමක් නැත්නම් තමාගේ නම ගම මොනවා හෝ දෙයක් ලියන්න කියන්න පුළුවන් දේ නෙමෙයි අපි බලාපොරොත්තු යුත්තේ. ජනතාවට සම්ප්‍රේෂණය කරන්න ඕන, සංවේදනය කරන්න ඕන. මේ තියෙන මෙවැනි අවස්ථාවල් වලදී නිවැරදි පරිදි සාපල්‍යතාවකින් නිවැරදි අවබෝධයකින් මේ தත්ත්වයේ තේරුම්ගෙන හැසිරීම වැදගත්කමක් තියෙනවා. එහෙම නැත්නම් ලොක්ඩවුන් එක අපිට අකණ්ඩව කරගෙන යන්න අමාරුයි. එන්නත් යාන්ත්‍රණයේ සක්‍රිය තත්ත්වයටපත් වෙලා ඔබ කිව් ලෙසම ජනගහනයෙන් 50%කට එන්නත් යාන්ත්‍රණයේ සිදුවීම සඳහා තව මාස ගණනාවක් ගත වෙන්න පුළුවන්. දැන් මහා බ්‍රිතාන්‍යයේ පවා මේ එන්නත් යාන්ත්‍රණයේ 50%ක් සම්පූර්ණ වෙමින් පවතින්නේ දැන් මේ කාල සීමාවෙදී. ඒ වගේම දැන් ඇමරිකා එක්සත් ජනපදයේ ගත්තත් එන්නත් යාන්ත්‍රණයේ 50% සීමාව ඉක්මවා යන්නේ මේ ආසන්න කාල සීමාවේදී. ඒ නිසා අපිට කොරෝනා පරාජයටපත් කරමින් පාලනය කරමින් තව දුර ගමනක් යන්න තියෙනවා. ඒ ගමන යෑමේදී අර ඔබ කිව් විදිහටම අපිට විශාල කාර්යභාරයක් තියෙන එන්නතර පමණක් මේ කටයුතු පවරන්න බෑ. අපි ඒක නිරන්තරයෙන්ම ජනමාධ්‍ය හරහා සංවේදනය කිරීමේ වැදගත්කම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ සංවේදනය ගැන කියපු නිසා මම පොඩි කරුණක් කියන්නම්. මට මේ සාමාන්‍යයෙන් අවබෝධ වෙච්ච දෙයක් තමයි Facebook හරි නැත්නම් මේ අපි දන්න දැන් මොබයිල් ෆෝන් ජංගම දුරකථන පාවිච්චි කරන ලංකාවේ ලක්ෂ 15ක් 20ක් ප්‍රමාණයක් ඉන්නවා. රාජ්‍ය ආයතන වල පෞද්ගලික ආයතන වල නිලතල දරන කටයුතු කරන පිරිසක් ඉන්නවා. ඒ පිරිස අතෑරියට පස්සේ තවත් 160ක් තවත් 170ක විතර ප්‍රමාණයක් ඉන්නවා මේ තියෙන නූතන තාක්ෂණික ක්‍රමත් එක්ක කටයුතු කරන්නේ නැති. සමහරට ඔවුන් මේ නව කොරෝනා වෛරසය ගැන COVID-19 ගැන දැනගන්නේ ප්‍රවෘත්ති විකාශනය වෙන විනාඩි 5 නැත්නම් සමහර තප්පර 50ක් වගේ කාලයක් වෙන්නත් පුළුවන්. ඒතර මම දකින දේ තමයි මෙවැනි අවස්ථාවල් වලදී මේ කමියුනිකේෂන් එක මේ අවදානම ගැන තියෙන සංවේදන යාන්ත්‍රණය අපි මීට වඩා පුළුල් කරන්න ඕන. මොකද අපි රෝගය ගැන දැනුවත් වීම, ප්‍රජා සෞඛ්‍ය ගැන දැනුවත් වීම, රෝග පාලනය ගැන දැනුවත් වෙලා මේ අනුතුර මේ අවදානම අවබෝධ කරගන්නා තුරු අපිට අපේ ඉලක්කයට ළඟා වෙන්න බැරි කමක් තියෙන. ඒ නිසා මම හිතන්නේ එන්නතර සියල්ල බාර දෙන්න පුළුවන් කමක් නැහැ. ලොක්ඩවුන් එකට සියල්ල බාර දෙන්න පුළුවන් කමක් නැහැ. අන්තර් අවබෝධයකින් සියලු අංශ අතර සහයෝගයකින් තමයි අපිට මේ අභියෝගය ජය ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහත්මයා දැන් ජනතාව අතර තියෙන තවත් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඇත්තටම මේ තියෙන තත්වය කොවිඩ් සම්බන්ධයෙන් තියෙන තත්වය අපිට මේ ඉලක්කම් වලින් කියන මේ සංඛ්‍යා ලේඛන වලින් කියන තත්වයේද ඇත්තටම මේ තියෙන තත්වය ගැන අපිට සැබෑ තොරතුරු එනවද? එහෙම නැත්නම් මේ කියන තත්වය කිසියම් කණ්ඩායමක් නැත්නම් කවුරුන් විසින් හෝ හසුරුවනු ලබන තත්වයක්ද? මම එහෙම අහන්නේ. දැන් ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කිව්වට අපිට පේනවා ඇතැම් අවස්ථාවල පීත්තපටි කපන උත්සව තියෙනවා. ඇතැම් අවස්ථාවල දේශපාලන රැස්වීම් තියෙනවා. ඇතැම් වෙලාවට පුළුවන් අය ඒ කියන්නේ මේ බල පුළුවන්කාරකම් හයිය හතේ තියෙන අය ඔය සංචරණ සීමාවන් උල්ලංඝනය කරලා යනවා. එතකොට සමහරු විදේශගත වෙනවා. මේ සමාජය ඇතුලේ නැගෙන චෝදනා. දැන් ඒ තත්වයේ ඇතුලේ ජනතාව මතු කරන කාරණයක් තමයි ඇත්තටම සමාජය තුළ අපේ රට තුළ මේ වෙනකොට මේ කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව තියෙන සැබෑ තත්වයේද මේ අපිට දෙන්න කියන කාරණාව. දැන් වෛද්‍ය සංගමයක් විදිහට ඔබතුමාලාගේ අදහස මොකක්ද මේ පිළිබඳව? බොහොමත්ම ස්තුතියි සිරස මාධ්‍ය ආයතනයට මේ අපි එළඹිලා තියෙන තීරණාත්මක මොහොතක මේ වගේ කාලෝචිත මාතෘකාව සම්බන්ධයෙන් කතා කිරීමට අපි සංගමයට ආරාධනය කිරීම ගැන සහ මේ වගේ වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධව ඔබතුමාගේ ප්‍රශ්නයට මම උත්තර දෙන්න පොඩි වෙලාවක් දෙන්න මට හිතෙනවා මේ මූලික හැඳින්වීමක් කරගෙනම ගියොත් හොඳයි කියලා. මොකද මම මෙහෙම කියන්නේ දැන් මේ වසංගතයක් ලෝකයේ මානව ඉතිහාසයේ අවුරුදු ලක්ෂ 2ක විතර කාලයක හෝමෝ සේපියන්ස් ඉතිහාසවල අපි වාර්තාගත සහ වාර්තා නොවුණු වසංගත දහස් ගණනකට මුහුණ දීලා ඇති. ඒතර වාර්තාගත ඒවා තියෙනවා වාර්තා නොවුණු ඒවා තියෙනවා. එතකොට මේකත් අපි අපේ ජීවිත කාලය ඇතුළත අපි දකින ලොකුම වසංගතය. එතකොට අපි දන්නා වසංගතයක් කියන්නේ බෝ වෙන රෝගයක්. ඒ රෝගය සමාජයේ සැලකිය යුතු පිරිසකට බලපෑම් කරලා වේගයෙන් පැතිරෙන අවස්ථාවට ආවට පස්සේ වසංගතයක් කියන්නේ.
එතර මේක ලුගෝඩි වසංගතයක්. ලෝක මට්ටමේ පැතිරෙන වසංගතයක්. එතකොට එක පැත්තකින් ගත්තාම මේ වසංගතයක් කියන්නේ සමහර විටංගනේ මේ සෞඛ්‍ය ප්‍රශ්නයක් කියලා. ඒතර බොහෝ විට අපි අහන්න දකින්න ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩල තමයි මේක වක්කීමේදී සෞඛ්‍ය ප්‍රශ්නයක් මේ කියලා. නැහැ වසංගතයක් කියන්නේ සෞඛ්‍ය ප්‍රශ්නයක් නෙමෙයි. සෞඛ්‍ය විතරක් නෙමෙයි. වසංගතයක් කියන්නේ සමාජ ආර්ථික සහ දේශපාලන ප්‍රශ්නයක්. ඒ නිසා තමයි ලෝකේ හැමතැනම ලෝකේ සමාජයට ආර්ථික දේශපාලන විශාල බලපෑම් කරමින් මේ වසංගතය ආදනකොට පැතිර යන්නේ. ඒතර මම පොඩි උදාහරණයක් කියන්නම්. මේ තියෙන ලෝකේ මේ වාර්තා වෙන මේ දක්වා තිබිච්ච දරුණු වසංගත මොනවද? බ්ලැක් ඩෙත්. ඒකේ ලෝක ජනගහන 4 එකක් මිය ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව ස්පැනිෂ් ෆ්ලූ කියන එක ඒක මිලියන 100ක් විතර මිය ගිහිල්ලා තියෙනවා. දැන් අවුරුදු 100කට ඉස්සලා ආපු එක. හරියටම 1918 17 වගේ ආපු එක. දැන් අවුරුදු 100ට ඉස්සලා ආපු එක. ඒකේ මිලියන 100ක් විතර මිය ගිහිල්ලා තියෙනවා. ඊට අමතරව තවත් මහාමාරි වසංගත කීපයක්. HIV වලින් මිලියන 35ක් මිය ගිහිල්ලා තියෙනවා. ඔන්න ආකාරයෙන් මෙතනකොට මේ වෙනකොට මේ කොවිඩ් සංගතය දැන් 7 වෙනි 8 වෙනි විතර තැනට මරණ වලින් ඇවිල්ලා දැන් මේ වෙනකොට මිලියන 3.3ක් මිය ගිහිල්ලා තියෙනවා. එතකොට මේ වගේ වසංගත තත්ත්ව අපි දන්නවා අද වෙනකොට මේ වසංගත තත්ත්වයක අර මං කිව්ව සෞඛ්‍ය ප්‍රශ්න නෙමෙයි කියලා. ඒතර මේක සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්නයක් වෙන හින්දාම ජනතාවට රටේ ජනතාවට විශාල බලපෑමක් කෙලනවා. එක පැත්තක මරණ බය තියෙන හැමෝටම අනිත් පැත්තෙන් අපේ ආහාර ප්‍රශ්නද ප්‍රවාහන ප්‍රශ්නද අධ්‍යාපන ප්‍රශ්නද සෞඛ්‍ය ප්‍රශ්න මේ සියලුම දේවල් වලට බලපානවා ආර්ථිකයට බලපානවා. එතකොට මේක තීරණාත්මක අවස්ථාවක්. එතකොට මේ වසංගතයක් කියලා කියන්නේ සැලසුම් කරලා අපි බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. එතකොට ඒක අහම්බ සිදුවීමක්. එතකොට සමහර සිදුවීම් තියෙනවා අපි වාර්ෂිකව අපි දක්වන නියඟ වෙන්න පුළුවන් ගම් වතුර වෙන්න පුළුවන් ඒ රටාවන අනුව අපි වාර්ෂිකව අපි බලාපොරොත්තු වෙනවා. නමුත් සමහර වසංගත සමහර දේවල් අපි බලාපොරොත්තු වෙන අහම්බෙන් වෙනවා. එතකොට වසංගතයක් කියන්නේ ලෝකේ අහම්බෙන් එන දෙයක්. හැබැයි අහම්බෙන් ආවා වුණත් අප දර්ශන දුගන්නවා සියලුම අහම්බයන්ද අනිවාර්යෙන් වෙනවා කියලා. ඒතර අපි මේ වසංගතය අනිවාර්යෙන් අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි අපිට තියෙන යථාර්ථය. එතකොට මේ වසංගතයට මුහුණ දීමේදී අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද? ලෝකයේ විදිහට, රට විදිහට, පුජ්‍යලයේ විදිහට, විවිධ ආයතන විදිහට අපිට අනුගමනය කළ යුතු ක්‍රියා විද්‍යාත්මක ක්‍රමවේද තිබෙනවා. එතකොට එක් වසංගත වලට ඒවා වෙනස් වෙනවා. HIV වලට එක විදිහක්. එතකොට තව මැලේරියා වලට තව විදිහක්. එතකොට මේ කොවිඩ් වසංගතය අදාළව ගත්තාම මේ වසංගත ලෝකයට ආවත් එක මේ සම්බන්ධයෙන් චීනය, ලෝක සෞඛ්‍ය සංවිධානය තවත් රටවල් තවත් සංවිධාන අධ්‍යයනය කරලා අපි මේ වෙනකොට ලෝකයේ යම්කිසි එකඟතාවන්ට ඇවිල්ලා තියෙනවා මේ වසංගතයට අපි මුහුණ දෙන්නේ මෙන්න මෙහෙමයි කියලා. එතකොට ඒ අනුගමනය කරන ක්‍රියාමාර්ග ප්‍රධාන වශයෙන් වර්ග 3ක් තියෙනවා. මම මේ ටික කියාගෙන ඉන්නේ මේක අපි මේක හරියට පැහැදිලි කරගන්න ඕනේ. නැත්නම් අපිට අවබෝධයක් නැති නිසා කෑලි කෑලි වලින් තැන් තැන් වලින් කතා කරනවා. එහෙම නෙමෙයි සමස්තයක් විදිහට මේ වසංගතයේ මර්ධනය කිරීම සඳහා මේකට මුහුණ දීම සඳහා කොවිඩ් තුරන් කිරීම සඳහා සමස්ත ප්‍රවේශයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා තමයි මම මේවා කියන්නේ. එතකොට මේ වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් ගත්තාම ප්‍රධාන වශයෙන් ක්‍රියාමාර්ග වර්ග 3ක් තියෙනවා. පළවෙනි ක්‍රියාමාර්ග වල තමයි සෝෂල් මෙසේජ් කියලා කියන්නේ සමාජීය ක්‍රියාකාරකම්. ඒතර මහ ජනතාවට රුජුව කරන්න තියෙන දේවල් ටික. මොනවද? දුරස්ථ භාවය පවත්වාගෙන යනවා. මාස්ක් මුවාවරණ මාස්ක් වගේ දේ පැළඳීම, සැනිටයිසර්ස් පාවිච්චි අත සේදීම සහ සංචාරණ සීමා කිරීම. තවත් එහාට යනවා අපි ලොක්ඩවුන් වගේ දෙයකට අවනත වෙලා වැඩ කරන එක. ඔන්න ඔය තමයි සෝෂල් මෙසේජ් කියලා කියන්නේ. ඒතර ඒවට එක පැත්තකින් ජනතාවට රුජුව කරන්න තියෙන දේවල් තියෙනවා සහ තව පැත්තකින් රජය නැත්නම් ආණ්ඩුව සහ ජනතාව සහයෝගයෙන් එකතු වෙලා විශ්වාසයෙන් යුතුව කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒවා තමයි සෝෂල් මෙසේජ් වල අපි කියන්නේ. ඊළඟ කැටගරි එක තමයි මහජන සෞඛ්‍ය ක්‍රියාකාරකම් public health measures. මොනවද public health measures කියන්නේ? public health measures කියන්නේ පළවෙනි එක තමයි වසංගතය අපේ රට ඇතුළේ තිබිච්ච නෙමෙයි පිටින් එන එකක්. ඒ නිසා පළවෙනි එක තමයි border control. සීමාව පාලනය කරන රටේ සීමාව පාලනය කරන. අපේ ළඟ එයාපෝට් එක. ඒතර එයාපෝට් එක පාලනය කිරීම එකේ පළවෙනි අර මං කියපු මහජන සෞඛ්‍ය ක්‍රියාකාරකම් වල අංක එක. දෙවෙනි එක තමයි ටෙස්ට් කරන එක. අපිට සැකසහිත රෝගීන් හරි සැකසහිත පුජ්‍යලයෝ සැකසහිත අය පිටරටින් ලංකාවට එන අය අපි ටෙස්ට් කරන්න ඕනේ. ඒක තමයි එක වෙලාවක WHO එකේ මේකට ටෙස්ට් කියලා. ටෙස්ට් කිරීම අනිවාර්යයි. දෙවෙනි එක. තුන්වෙනි එක වද ටෙස්ට් කරලා පොසිටිව් කේසස් හම්බ වෙනවා නම් ආසාදිත හම්බ වෙනවා නම් ඕන් අනිවාර්යයෙන්ම හුදකලා කිරීමට ලක් කරන්න ඕනේ. ඒ අදාළ කාල සීමාව තුළ. ඒ වගේම ආසාදිතයන් සමග හිටපු ආශ්‍රිතව පළමු පෙළ දෙවන පෙළ එහෙම වෙන්න පුළුවන්. ආශ්‍රිතයන් නිරෝධයට ලක් කළ යුතුයි. ඊළඟ කාරණය ඒක තමයි මහජන සෞඛ්‍ය ක්‍රියාකාරකම් වලට අයත් වෙන්නේ. ඊට අමතරව එන්නත් කරනත් අපිට දැන් ඇවිල්ලා දෙනවා. ඊට අමතරව ලොක්ඩවුන් වගේ දේවල්. එතකොට ඊළඟ තුන්වෙනි කාරණය තමයි තුන්වෙනි කැටගරි එක තමයි මෙන්න මේ ආසාදිතන රෝගීන්ගෙන් ආසාදිතයන්ගෙන් රෝග ලක්ෂණ පෙන්වන අය ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර සිදු කිරීම. ඒක තමයි අතරම සෞඛ්‍ය අංශ වලට අද වෙනකොට අපි කියුරේටිව් කියලා කියන්නේ ප්‍රතිකාර කරන අංශයට අපිට
අයිති වෙන්නේ. ඒකට ඔවුන් සමහර ICU කියාගෙන ඕන වෙන්න පුළුවන්, සමහර නිකන් නිරීක්ෂණ මට්ටමින් තියාගන්න වෙන්න පුළුවන්, සමහර ඔක්සිජන් විතරක් දීලා තියාගන්න පුළුවන්, සමහර ඖෂධ දෙන්න වෙයි. ඒතර ඒක තමයි ප්‍රතිකාර කිරීමේ අංශය. ඒතර මේ අංශ තුනම මේ අංශ තුනේ මම අර කියපු සියලුම ක්‍රියාකාරකම් වැදගත් වෙනවා. ඒතර එක ක්‍රියාකාරකමක් විතර නෙමෙයි. මෙන්න මේ සියලුම ක්‍රියාකාරකම් එක්ව එකවර අවශ්‍ය මොහොතේදී කාලීන විදියට එකවර හරියට කරොත් මේ වසංගතේ සාර්ථකව අවසන් කරන්න පුළුවන්, මේ වසංගතය තුරන් කරන්න පුළුවන් කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ. ඒ නිසා අපි එන්නත වෙන්න පුළුවන්, ලොක්ඩවුන්, පරීක්ෂණ කිරීම ඔය එක වෙන වෙනම නෙමෙයි. මේ ඔක්කොම එකට මධ්‍යගත සැලසුමකින් නිසි නායකත්වයකින් කළොත් තමයි මේක ඉවර කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි මේ අනතුර ගායන මහත්තයා ඇහුවනේ මේ අනතුර අපි දැක්කේ නැද්ද කියලා. සංගමයකට අපි මේ අනතුර දැක්කා. ඒ නිසා තමයි මේ ගිය ජනවාරිවලදී මේ වසංගතය ලංකාවට ආවට පස්සේ මේ වසංගතය ගැන මේ ආණ්ඩුව සහ විවිධ පාර්ශවයන් ආණ්ඩුවට හිතවත් කණ්ඩායම් මිත්‍යාවල පිටිපස්සේ ජනතාව දක්වගෙන ගියා. ඕනතරම් උදාහරණ දෙනවා. දුම් අල්ලන්න කිව්වා, දුම් හට්ටි අල්ලන්න කිව්වා, අර ගංගාවලට අර මේ මුට්ටි දාන වගේ දේවල් ඒවා හරහා ජනතාව නොම ගැව්වා. ඒතකොට පැණි වර්ගම කීයක්ද? එතකොට මෙන්න මේ වගේ දේවල් ඒවා මේ වසංගතය මර්ධනය කිරීමේදී පාලනය කිරීමේදී තුරන් කිරීම අනුගමනය කර විද්‍යාත්මක ක්‍රමයේද නෙමෙයි. ඒවා මිත්‍යා දේවල්. ඒතකොට ලංකාව විතර නෙමෙයි අමරිකාවත් තිබුණානේ. එක වෙලාවක කිව්වා අර විස බීජනාශක එන්නත් කරගෙන වැඩ කරන්න කියලා ඩොනල්ඩ් ට්‍රම්ප්ස්. ඒතකොට ඉන්දියාවේ මෝදි කිව්වා මේ ගව මුත්‍රා පානය කරපු කියලා. ඒ බොරු දේවල්. ඒවා විද්‍යාත්මක දේවල් නෙමෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානවත් මේ විද්‍යාත්මක පිළිගන්න කිසිම වෛද්‍ය විශේෂඥවත් ඒවා අදාළ කවුරු කිසි දෙනෙක් කියන දේවල් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි. යුරෝපයේ පවා අපි ලෝකයේ රටවල් සංවර්ධනය කිව්වට මේ දැන් ඇමරිකාව, යුරෝපය, ඉන්දියාව ඒ රටවල් අපි දන්නවනේ සංවර්ධන මට්ටමක් තියෙනවානේ. හැබැයි ඊට සාපේක්ෂව ගත්තාම මේ කොවිඩ් සම්බන්ධ අනුගමනය කරන ක්‍රියාමාර්ගවලදී යුරෝපය අසමත්. ඔවුන් කතා කරේ මේක එනකොට අර හර්ඩ් ඉමුනිටි කියන එක, හර්ඩ් කියන රැළ. ඒතකොට රැළක් වශයෙන් සමාජයක් වශයෙන්ම මේ රෝගේ වැළඳුනාට පස්සේ අපිට ඉමුනිටියක් කරනවා. නැත්නම් ප්‍රතිශක්තිකරණය කරනවා. ඒකෙන් අපිට පුළුවන් බේර ගන්න කියලා. හැබැයි ඒ කාලේ ලෝක සෞඛ්‍ය සංස්ථාව කිව්වා මේ හර්ඩ් ඉමුනිටි කතාව මේකට හරියන්නේ නැහැ. එහෙම වුණොත් විශාල වශයෙන් රෝගේ පැතිරලා ගිහිලා විශාල වශයෙන් මරණ වලට මුහුණ දීලා තමයි ඒ වගේ තත්ත්වයක් අත්කර ගන්න වෙන්නේ කියලා ඒ කිව්ව විදිහටම යුරෝපය අසමත් වුණා. ඒතර ඉන්දියාවත් එහෙම වුණා. ලංකාවේ තත්ත්වෙත් මම අර කිව්වා වගේ ඒක තමයි. ඒ නිසා තමයි අපි කිව්වේ ගිය ජනවාරි වල මේ පොතක් විදිහට ඊට පෙරෙන්ද අපි සාකච්ඡා තිබුණා. අපි ජනාධිපතිවරට සෞඛ්‍ය බලධාරීන්ට අපේ ස්ථාවරයේ අපේ අදහස් අපි දිගටම කිව්වා කොවිඩ් තුරන් කරන්න ඕන කියලා. මොකද මේ කොවිඩ් අසංගත එනවත් එක්කම ආපු වචන ටිකක් තියෙනවා. ලොක්ඩවුන්, එතකොට ටෙස්ට් කරන එක, ක්වොරන්ටයින්, අයිසොලේෂන්, හුදකලා කිරීම කරන එක, එතකොට කොවිඩ් සමග ජීවිතය, ෆ්ලැටන් ද කර්ව්, අර කර්ව් එක අඩු කරන එක, ඒ වගේ වචන ගොඩාක් ආවා. එතකොට මේ හැබැයි මෙන්න මේ එක වචනයක් live with covid කියන එක. live with covid කියන එක තේරුම් එක කෙනෙක් එක විදිහට තේරුම් ගත්තා. සමහර රටවල් දැන් චීන වගේ රටවල් මම උදාහරණ දෙන්න අයට මේ තියෙන්නේ මෙන්න මේ රැල්ලට අදාළ චීන තියෙන රැල්ල කොහොමද චීන තියෙන රැල්ල? චීන මෙහෙමයි මුලින්ම රෝගීන් විශාල වශයෙන් 80000ක් මට මතකයි අඳුනගත්තා මුලින්ම. හැබැයි ඔවුන් ඒ රැල්ල එක්වරම පාලනය කරා අර චමල් සංජය මහත්තයා කියපු ක්‍රමවේද අනුගමනය කරලා එක්වරම පාලනය කරා. ඊට පස්සේ කිසිදු රැල්ලක් චීන දැන් නැහැ. චීන සහ මුලින්ම මේක පාලනය කළා තුරන් කරන ඉන්ටර්නල් ට්‍රාන්ස්මිෂන් 0 එකට ගෙනල්ලා අභ්‍යන්තර සම්ප්‍රේෂණය බිඳුවට ආසන ප්‍රමාණයට ගෙනල්ලා ඒක තමයි තුරන් කරනවා කියන්නේ. ඒතර චීනයක සාර්ථකව කරලා තිනවා. මේ තියෙන ප්‍රස්තාරය. ඊළඟට මේ තියෙන්නේ මේක සාර්ථක වෙච්ච රටවල් අපි මේ වසංගතයේ සාර්ථක වෙච්ච රටවල් අතර පළවෙනිම තැනට දාලා තියෙන නවසීලන්තය. ඒතර ඕස්ට්‍රේලියාව එහෙම රටවල් 10 15ක් තියෙනවා. එතකොට ඩෙන්මාර්ක් වගේ රටවල්, චීනේ, කොරියාව, වියට්නාමය, තායිවානය, තායිලන්තය, ඔන්න වගේ සිංගප්පූර් වගේ රටවල් තියෙනවා සාර්ථක සක්සස්ෆුල් කන්ට්‍රීස් කියලා. අසාර්ථක වෙච්ච රටවල් තමයි ඇමරිකාව අංක 1, ඊට පස්සේ එංගලන්තය, ඉන්දියාව, බ්‍රසීලය, ප්‍රංශය, ඒ වගේ රටවල් තමයි අසාර්ථක වෙච්ච රටවල් අතර තියෙන්නේ. අපි හිටියේ අතර මැද තැනක, මධ්‍යස්ථ මට්ටම, මධ්‍ය මට්ටම හිටියේ. අපි දැන් මධ්‍ය මට්ටම ඉඳලා අසාර්ථක පැත්තට අපි තල්ලු වෙමින් යන්නේ වේගෙන්. ඒතර මේ තියෙන්නේ සාර්ථක වෙච්ච රට විදිහට හඳුනන නවසීලන්තය. නවසීලන්තය බලන්න මේක ඒ ඕනොත් අර කියන අනුගමනය කරලා රැල්ලක් ඇති වෙන දුන්නේ රැල්ල ඉක්මනට පාලනය කරලා විතර පොඩි රැලි දවසකට 20කට අඩු ප්‍රමාණයක් තමයි වාර්තා වෙලා තින්නේ. ඒ නවසීලන්තේ. එතකොට අපි බලමු මේ ඉන්දියාවේ මේ වෙනකොට විශාල රැල්ලක් ඇති වෙලා තියෙනවා දවසකට ලක්ෂ 3-4ක් වාර්තා වෙන මේ ඉන්දියාවේ. ඊට පස්සේ අපි බලමු ලංකාවේ. මේ දේ ලංකාවේ තත්ත්වය. එතකොට මේ ලංකාවේ ඇත්තටම දැන් මේ තුන්වෙනි රැල්ල ගැන තමයි කතා කරන්නේ. ඒක මම දන්න කොහෙන් ආවද කියලා තුන්වෙනි රැල්ලක් තමයි කතා කරන්නේ. නමුත් මම හිතන්නේ මෙහෙමයි දැන් මේකේ පළවෙනි රැල්ල ගොඩක් පළවෙනි රැල්ල ලොකුවට අපි බලපෑමක් උන්නේ නැහැ.
එතකොට ඒ පළවෙනි අපිට ලොකු රැල්ලක් විතර ආවේ නෑ. පළවෙනි මොහොතේ අපි ලොක්ඩවුන් කරලා සෑහෙන අපි සාමාන්‍ය භාෂාවෙන් අපි සෑහෙන කට්ටක් කාලා ගිහලා අපි සෑහෙන මහන්සියක් වෙලා ලොක්ඩවුන් කරලා කණ්ඩ බොන්න නැතුව ඉඳලා දුක් විඳලා ආණ්ඩුවත් ජනතාවත් සෑහෙන කැපකිරීමක් කරලා පළවෙනි එක අපි බේරුණා. අපි සැලකිය යුතු කාලයක් ගිය ඔක්තෝබර් එක අපි බොහොම හොඳ විදිහට අපි ජීවත් වුණා. ලෝක අනිත් රටවල ඉන්දියාවගේ තව රටවල් වල වේගයෙන් මේක පැතිරලා මිනිස්සු මැරෙනකොට අපි බොහොම හොඳ විදිහට ජීවත් වුණා ගිය ඔක්තෝබර් එකකම්. ඒතකොට ගිය ඔක්තෝබර් වලින් පස්සේ මොකද වුනේ රෝගීන් වැඩි වෙන ගත්තා. අර යුක්‍රේන් නෙන් ආවකෝ ඒතර අපි ඇඟලුම් කර මාසාලාවෙන් එහෙම ආවා කියලා දුවනේ. ඒ ඇවිල්ලා මෙහෙම දිගින් දිගටම රැලි පීට රැලි නගෙමින් මෙහෙම ගියා. ගිය මාර්තු මාසයෙන් පස්සේ මේ රැල්ල අඩු වුණා. අඩු වෙලා දැන් මේ වෙනකොට වැඩි වෙලා තියෙනවා. ඇත්තට මෙන්න මේක කෘත්‍රිම දෙයක්. මොකද රෝගීන් ප්‍රමාණය අනුලෝම සමානුපාතික කරන ටෙස්ට් ප්‍රමාණයට. ඒතර ටෙස්ට් අඩු කරොත් රෝගීන් ප්‍රමාණය අඩු වෙනවා. ඒතකොට ඇත්තට මෙතන රැල්ල මේ රැල්ල මෙහෙම යන්න තියෙන රැල්ල මෙහෙම අඩු වුණේ මම විශ්වාස කරන්නේ මේක පරීක්ෂණ අඩු කරපු නිසා කියලා. ඒ නිසා අපි කෘත්‍රිමව හිතුවා මේ රැල්ල කියලා ඇත්තටම වෙලා තියෙන මේ රැලි මෙහෙම නැගලා මේක තවත් උඩ ගිය එක තමයි ඇත්තටම සිද්ධ වෙලා තියෙන කියන එක තමයි අපේ අදහස. එතකොට අපි දැන් මේ අපි කතා කරන යනකොට දැන් මේ තියෙන්නේ නවසීලන්තයේ කොවිඩ් මර්ධන දාලා දෙන වෙබ්සයිට් එක. ඔවුන් මේ එක මොහොතට එක එකනා ලොක්ඩවුන් කරන්න ඒව කරන්නේ විද්‍යාත්මක තොරතුරු සහ දත්ත පදනම් කර ගනිමින් ඒ වෙබ්සයිට් එකට ඒවා යොමු කරාට පස්සේ ඒ මොහොතේදී ඒ ලෙවල් එකේදී ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන පැහැදිලිව මේකේ සඳහන් වෙනවා. දැන් මේක ළඟට ගන්න පුළුවන් මට කියන්න පුළුවන්. මේකේ තියෙන්නේ level 1, level 2, level 3, level 4 මට්ටම් 4ට උන් වෙන් කරලා තිනවා. ඒ මට්ටම් වලදී තියෙන අවදානම් තත්ත්ව රිස්ක් ඇසෙස්මන්ට් එක. ඊළඟට ඒ මට්ටමේදී රට ජනතාව අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක ඉතා පැහැදිලි මේක සඳහන් වෙනවා. එතකොට කාටවත් ගැටලුවක් නැහැ. අදාළ දත්ත ටික, නිවැරදි තොරතුරු ටික දත්ත ටික පරිගණකමකින් ඇතුළත් කරාම ඒ මොහොතදී අනුගමනය කළ ක්‍රියාමාර්ග මොනවද කියලා ජනතාවට පැහැදිලිව වෙබ්සයිට් එකේ බලා ගන්න පුළුවන්. එතකොට අද අතන වහනවද මෙතන වහනවද එක එකනට ඕන විදිහට අරින්න වහන්න ඒව කරන්න බෑ. ඒක තමයි ඒගොල්ලන්ගේ සාර්ථකව විද්‍යාත්මකව මේ තුරන් කරන ඉලක්කය අරගෙන මෙහෙම කරපු නිසා තමයි ජනතාවගේ විශ්වාසයක් ඇතුව මේක ගෙනියන්න පුළුවන් වෙලා තින්නේ. ඒ නිසා තමයි මෙන්න මේ නිසා තමයි ඕන් සාර්ථකුනේ කියන එක තමයි අපි කියන්නේ. එතකොට අපි සංගමයක් විදිහට මේ පොතේ ගොඩක් කරුණු තියෙනවා මට ඔක්කොම කියන්න බෑ. මම කෙටියෙන් කියනවා මේක අපි යෝජනා මොනවද කියන එක. ශ්‍රී ලංකාවෙන් කොවිඩ් තුරන් සඳහා විද්‍යාත්මක ප්‍රවේශය කෙටියෙන්. පළවෙනි එක ඉලක්කය විය යුත්තේ අපිට දැනට ඉලක්කයක් නැහැ. ඉලක්කය මොකද? කොවිඩ් සමග ජීවිතය. කොවිඩ් සමග ජීවිතයට ඉලක්කයක් අවශ්‍ය නැහැ. කොවිඩ් ජීවිතේ ඉන්න පුළුවන්. ඒක ඉලක්කය වෙන්න ඕනේ කොවිඩ් තුරන් කිරීම. එලිමිනේෂන් ඔෆ් ද කොවිඩ්. පළවෙනි එක අපි ඉලක්කයක් ගත යුතුයි. අපි ගෝල් එකක් තියෙන්න ඕනේ කොවිඩ් තුරන් කරනවා කියන එක. මේකට ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපි පළවෙනි එක තමයි අපි ඉලක්කය වෙනස් කරන්න කොවිඩ් සමග ජීවිතය වෙනුවට කොවිඩ් තුරන් කිරීමේ ඉලක්කය ගන්න ඕනේ. පළවෙනි එක. දෙවෙනි එක ඒ සඳහා නායකත්වය සහ ආයතන විභාගයක් සකස් කරන්න ඕනේ. නිසි නායකත්ව මණ්ඩලයක් අපි ජනාධිපතිතුමා ඉඳලා තීරණයක් ගන්න ඕනේ කොවිඩ් තුරන් කරනවා කියලා අරගෙන ඒ වෙනුවෙන් ඒ තුරන් කිරීම සඳහා වූ ආයතනක විභාගයක් ඇති කරන්න ඕනේ. චීනයේ එක හොඳටම පෙන්නලා තිනවා. ඒ චීන අවශ්‍ය සැපයුම් සියලු දේ සඳහා වුන් අමාත්‍ය මණ්ඩල අමාත්‍යවරු 8 දෙනෙක්ගේ කමිටු 8ක් දාලා තමයි ඕන් එක මර්ධනය කරලා තියෙන්නේ. ඒතොර නායකත්වය සහ ආයතන විභාගයක් අවශ්‍යයි. ඊළඟ කාරණේ තමයි ඒ සඳහා උපාය මාර්ග සැලැස්ම. උපාය මාර්ග සැලැස්ම අවශ්‍ය වෙන්නේ මේ ලොකු යුද්ධයකට අපි තුමා ගියා යුද්ධයක් මේ කියලා. මේක යුද්ධයක් ඇත්තටම මේක යුද්ධයක් තමයි. ඒකට මුහුණ දෙන්න නිකම් බෑ. ඒ සඳහා උපාය මාර්ගයක් තියෙන්න ඕනේ. මොකක්ද උපාය මාර්ග වෙන්න ඕනේ? ඒ සඳහා අපි මොනවද කරන්නේ? එන්නත් කරන විතරද කරන්නේ? ලොක්ඩවුන් කරනවද? ඒ ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හොඳ සැලැස්මක් අපිට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් සැලැස්මක් නැත්නම් අපිට මේ ගමන ඉස්සරහට යන්න බෑ. සැලැස්මකින් තොරව ආපු නිසා තමයි අපි මේ අසාර්ථකත්වයට පත් වෙලා තියෙන කියන අපිට කියන්න වෙනවා. ඊළඟ කාරණේ තමයි ඒ සඳහා මේ යන කරන ලබන සියලුම ක්‍රියාමාර්ග සඳහා මහජන විශ්වාසය සහ මහජන සහයෝගිතාව ලබා ගත යුතුයි. අද වෙනකොට මෙතන බරපතල ප්‍රශ්නයක් තියෙනවා. මහජන විශ්වාසය අද වෙනකොට බිඳ වැටලා තියෙනවා. මොකද එහෙම වෙලා තියෙන්නේ මේ එන්නත් කරන සම්බන්ධ වෙන්න පුළුවන්, ටෙස්ට් කරන එක වෙන්න පුළුවන්, නිරෝධායන මේ සියලු ක්‍රියාමාර්ගවලදී මහජනතාවට යම් කිසි විශ්වාස පළුදවීමක් සහයෝග නැතිභාවයක් තියෙනවා. ඒක අපි මහජනතාවත් එක්ක සහයෝගයෙන් මේකට මුණ දෙනවා. මොකද මහජන සහයෝගය නැත්තම් මහජනතාව විශ්වාසය නැත්තම් මේ වසංගතයට මුණ දෙන්න අපිට බෑ. වෛද්‍යතුමා මගේ ප්‍රශ්නෙත් මම හිතන්නේ එතෙන්ටම සම්බන්ධ කරගන්න පුළුවන්. මේ මම මුලින් අහපු ප්‍රශ්නේ දැන් මේ ජනතාවට මේ සම්බන්ධයෙන් තියෙන මේ සමහර ක්‍රියාකාරකම් පිළිබඳව ඇති වෙලා තියෙන ප්‍රශ්න
ඒ තුල මේ කොවිඩ් සම්බන්ධයෙන් අපිට කියන කතාව ඇත්තද කියන ප්‍රශ්නේ ජනතාව මතු කරනවා. මම ඒකයි ඔබතුමාගෙන් අර මුලින් ආපු කාරණා. ඔව් මම චූට්ටක් දෙන්න. ඒකත් එක්ක මම කියන්න. මේ ඊට පස්සේ මේ උපායමාර්ග සලස්වන අදාළව අපි සම්පත් ටික හදා ගන්නවා. අපිට බෞද්ධික සම්පත් සහ මානව සම්පත්. එතකොට අපිට දැන් මේ වෙනකොට අපි රාජ්‍ය සේවය ලක්ෂ 15ක් ඉන්නවා. හමුදා පොලිසිය ඇතුළුව. ඒතකොට මේ ලක්ෂ 15 අපි යොදා ගන්නේ කොහොමද මේ මර්ධනයට අදාළව? එතකොට රාජ්‍ය සේවය දැන් ක්වොරන්ටයින් කරනකොට අපිට බිල්ඩින් වල තාම ඉස්කෝලේ තියෙන 10000ක් විතර. ඒතර සෞඛ්‍ය සේවකයෝ ඉන්නවා. ඒතර ඒ වගේම තවත් උපාධිධාරීන් ඉන්නවා. ඔවුන් මේකට මේ මර්ධනයට පාවිච්චි කළ යුතුයි. ඒ වගේම එහෙම යම්කිසි කාලයක් ඇතුළත මේ ක්‍රියාකාරකම් වේගයෙන් අපිට කරොත් මාසයක් දෙකක් ඇතුළත අපිට පුරන් කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවා. එහෙම කරපු රටවල් තියෙනවා, කරලා තියෙන රටවල්. අපි ඒක කළ යුතුයි. ඊළඟ එක තමයි එහෙම කරලා ක්‍රමානුකූලව අපි සමාජයේ නැවත යථාර්ථයට ගන්න පුළුවන්. ඒ වගේම මේ කරන ක්‍රියාමාර්ග අතරතුර අපි අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යා යුතුයි. සහ මේ වගේ ඉදිරියටත් මේක පළවෙනි සංගතෙත් නෙමෙයි, මේක අවසාන සංගතෙත් නෙමෙයි, ඉදිරියටත් එන ඕනෑම සංගතයකට මුහුණ දීම සඳහා ශක්තිමත් යාන්ත්‍රණයක් අපේ රටට හදාගත යුතුයි. ඔන්න ඔය ටික යෝජනා අපි කිව්වේ. දැන් එතකොට ප්‍රශ්න තියෙන්නේ මේකයි. දැන් ආණ්ඩුව පැත්තෙන් කියන දේ තමයි දිගටම දැන් අපිට මාධ්‍ය වලින් පේන දේ තමයි ජනතාව වග කියන්න ඕන කියන එක. දැන් ජනතාව තමයි මේ වැරද්ද කරගන්නේ වගේ හැඟීමක් කියන දිගටම. දැන් අපේ වෛද්‍ය සංජීව මහත්තයාත් දැන් කියනකොට කිව්වේ ජනතාවගේ පැත්තෙන් කෙරෙන්න ඕන වගකීමක් තියෙනවා කියලා. හරි. තමන්ගේ වගකීම් බාර ගන්න ඕන කියන ප්‍රශ්න කියනෝනේ. ඔක ජයාජයවතර මහත්තයා කිව්වර තමන්ගේ ආරක්ෂාව තමන් සාස ගන්න ඕන කිව්වගේ වැඩක් තමයි දැන් මේ කියන්නේ. අපිට දැන් පැහැදිලි කරගන්න ඕනකම තියෙන්නේ දැන් ජනතාව කොහොමද තනියම එක්ක සහයෝගය දෙන්නේ හරි නැත්නම් තමන්ගේ වගකීම තමන් ආරක්ෂා කරගන්න කියලා. දැන් උදාහරණයකට මම සරලව කියන්නම්. MOH කන්තෝරුවකට ගේනවා එන්නත් 1000ක්. ඒකට දැන් කොට්ටාවේ පාසලක ඊයේ පෙරදා තිබුණා පාසලේ තියෙන එන්නත් 1000යි. හැබැයි ඇනවුන්ස් කළම වටේ කියනවා හෙට උදේ එන්න කියලා ගමේ ඉන්න මිනිස්සුන්ට එන්නත් ගහගන්න. ඉතින් ගමේ ඉන්න හැම මිනිස්සයම යනවා. 4000ක් එනවා. එතකොට දැන් 4000ක් එන්නේ එතනට එන්නත් 1000යි විතරයි තියෙන්නේ කියලා දැනගෙන නෙමෙයිනේ. දැන් හෙට වුණත් තියෙනකොට දැන් කියනවා දැන් අපි ඔන්න සංචාරන සීමා පනවලා තියෙන්නේ. හෙට ඇවිදින්න යන්න එපා. හැබැයි අනිත් පැත්තෙන් කියනවා හැබැයි එන්නත් ගහ ගන්න යන එකට බාධාවක් නැහැ. කී දෙනෙක්ද? කී දෙනෙක්ද එන්න ඕන? එන්නත් කීයද තියෙන්නේ? ඒක ජනතාව දන්නේ නැහනේ. ඉතින් ජනතාවගේ දේ තමයි තමන්ගේ එන්නත තමන් ගහගන්න යන එක පොලිමේ ඉන්නවා. කවුරු හරි ඇවිල්ලා පොලිමේ කියන්නෙත් නැහැ. යන්න මෙතනින් එහාට එන්නත් ගහන්න නැහැ කියලා කියන්නෙත් නැහැ. ඊට පස්සේ ඒක කියන්නේ අන්තිමට හවස. එතකොට ගෝරියක්. එතකොට මේක මීට වඩා ක්‍රමයක් නැද්ද? ඔය 1000 ගමේ බෙදලා වෙන ක්‍රමයකට හදලා අර මිනිස්සු එකට එකතු වෙන්නේ නැතුව පොරකන්නේ නැතුව එන්නත දී ගන්න ක්‍රමයක් නැද්ද? ඒකේ වගකීමක් ජනතාවද බාර ගන්න ඕන. ඒක වග කියන්නේ කොහොමද ජනතාව? ඔන්න ඔතනයි තියෙන ප්‍රශ්නේ. දැන් හෙට පෞද්ගලිකංශයේ අයිතිකරුවන් දන්නේ නැහැ මොන ආයතනද රැකියාවට එවන් පවත්වාගෙන යන්න ඕන මොන ආයතනද නැත්තේ කියලා. දැන් එතකොට ඒක පෞද්ගලිකංශයේ දන්නේ නැතුව හෙට ඒ තමන්ගේ කර්මාන්තේ හැමෝටම වැදගත්නේ. එතකොට මේ මිනිස්සු සමගි සේවකයෝ කැඳවනවා. හැබැයි කැඳවනකොට සමහර අයට පුළුවන් පෞද්ගලික වාහන සපයලා ගේන්න, සමහර අයට බෑ. හැබැයි එතකොට මේ කොහොමද අයිතිකරුවන් තේරුම් ගන්නේ? වාහනවද නැද්ද? මම සරලව ඇහුවොත් වෛද්‍යතුමාලගේ අහලා මම උතුමාලට මේක උත්තර දෙන්න පුළුවන්ද කියලා මම තේරෙන්නේ නැහැ. හෙට පාම් පුච්චන බේකරියේ පාම් පුච්චන්නද නැද්ද? බොහොම ස්තුතියි ඒ ප්‍රශ්නෙට. පාම් වාහනේට යන්න පුළුවන්ද බැරිද? කවුද කියලා තියෙන්නේ? අපි හරි. හරිද? හෙට පාම් වාහනේ එනවද නැද්ද? දැන් මිනිසුන්ට කියලා තියෙනවා පාරට බහින්න එපා කියලා. බණ්ඩාර මහත්මයාට අදහසක් තියෙනවා වෛද්‍ය බණ්ඩාර මහත්මයා. ඔන්න ඕකට කොහොමද උත්තර දෙන්නේ කියන්නේ? බොහොම ස්තුතියි ඒ ප්‍රශ්නෙට. අපි ඇත්තටම දැන් ඔබතුමා කියන කාර්යය නම් සැලසුමක් නැහැනේ. ඒක තමයි සැලසුමක් අවශ්‍යයි කියන්නේ. ඒතර මේ ප්‍රශ්නේ ගත්තාම වගකීම කාගේද කියන එක වගකීම ගත්තාම දැන් මේ ක්‍රියාකාරම්ට අදාළ මාර්ග ක්‍රියාමාර්ග වල තුනක් ඊට අදාළ වගකීම් බෙදෙනවා. ඒක සමාජීය ක්‍රියාකාරම් ගත්තාම මහ ජනතාවට මාස්ක් දාන්න ඕනේ, අත සෝදන්න ඕනේ, මීටරෙන් ඉන්න ඕනේ, සැනිටයිසර්ස් පාවිච්චි කරනවා. ඒක මහ ජනතාව කළ යුතුයි. ඒක උන්ගේ වගකීමයි. හැබැයි මේකට අවශ්‍ය නිසි නායකත්වය, සැලසුම හදන එක, ආයතන ව්‍යුහ හදන එක, ඊට අදාළව ගත්තාම මේ මර්ධන අදාළව බෝඩ් කන්ට්‍රෝල් කරන එක වගකීම දෙන කාටද? ඒක රජයට, ආණ්ඩුවට වගකීම තියෙන්නේ. ඊළඟට ක්වොරන්ටයින් කරන එක වගකීම දෙන කාටද? ටෙස්ට් කරන එක වගකීම දෙන සෞඛ්‍ය අංශවලට, රජයට, ආණ්ඩුවට. ඒ ටික ආණ්ඩුව ඉෂ්ට කළ යුතුයි. ඔවුන් ඒ ටික කරන්න තමයි බෑ. අද වෙනකොට අපි පැහැදිලිව කියන්න ඕනේ බෝඩ් කන්ට්‍රෝල් එකේ තියෙන ප්‍රශ්න නිසා තමයි මේක ඇතුළට ආවේ. නව අලුත් වැරයිටිස් ලංකාවට ආවේ මේ සීමා පාලනය කරේ වැරද්ද නිසා. ඒතර උන්ට ඒ වගකීම බාර ගන්න වෙනවා. දෙවෙනි කාරණය
ටෙස්ට් කරන අද වෙනකොට ටෙස්ට් කරන එක බොහොම අඩුයි කියන අපි විශ්වාස කරන්නේ. ඒතකොට ටෙස්ට් කරන අවශ්‍ය ප්‍රමාණයට ටෙස්ට් කරන එකේ වගකීම තියෙන්නේ රජයට, ආණ්ඩුවට, සෞඛ්‍ය අංශ වලට. ඒතකොට ඒක උන් කරන්න ඕනේ. ඊළඟ එක තමයි නිරෝධායන. අද වෙනකොට මේ නිරෝධායනය සහ හුදකලා ක්‍රියාවත් පටලගෙන තියෙන්නේ රටේ. දැන් අද නිරෝධායන මධ්‍යස්ථාන නැහැ අද තියෙන්නේ රෝගීන්වත් එවා ගන්න තැන නැහැ. මීට කලින් තිබුණ අපිට මතකයි පළවෙනි පෙළ ආශ්‍රිතයෝ, දෙවෙනි පෙළ ආශ්‍රිතයෝ කිය අපි අරන් ගියා කට්ටිය, මේ හැදිච්ච නැති කට්ටිය. ආසාදිත නොවන නමුත් ආශ්‍රිතයෝ. නමුත් අද වෙනකොට කිසිම ආශ්‍රිතයෙක් හොයන්නේ නැහැ. ඒකවල නිරෝධායන කරන ක්‍රියාවලිය අතරම අද සාමාන්‍ය වචනෙන් කියනකොට ක්වොරන්ටයින් කියලා අපි හඳුනන නිරෝධායන කියලා ආශ්‍රිත හඳුනා ගන්න අන්නේ ක්‍රියාවලිය සාමාන්‍යම අද අත්හැරලා තියෙනවා. ඒතකොට මේක කැපැසිටි නැහැ කියන එක දැන් ඔප්පු වෙලා දෙනවා. ඊළඟ එක තමයි අර හුදකලා කිරීම. ආසාදිතයෝ අදටත් සමාජයේ තමයි නිදහසේ ඉන්නේ. මොකද PCR ටෙස්ට් එක කරලා දවස් 4-5ක් සමහර අය දවස් 7-8 යනවා ප්‍රතිඵලෙන්න. එතකොට ඒ වෙනකොට සමාජ තුළ මේක වේගෙන් පැතිරෙනවා. එතකොට සෞඛ්‍ය අංශවලට අද වෙනකොට රෝගීන් ඉන්නවා. අදත් මට කතා කරලා කිව්වා තලවතුර ප්‍රදේශයේ එක ගෙදරක දැන් හුස්ම ගන්න අමාරුයි මොකද කරන්නේ PHI අමාත්‍ය ආන්සර් කරන්නේ නැත්නම් මොචෙන් ආන්සර් කරන්නේ මොකද කරන්න කියලා. අපිටත් උත්තරයක් නැහැ ඒකට. ඒ විතර නෙවෙයි අද වෙනකොට තවත් රෝහලක මට තියෙන තොරතුරු දැන් අපි මේකට ඔක්සිජන් දෙනවානේ. ඒතර අර ඔක්සිජන් අර ප්‍රෙෂර් එකකින් ඔක්සිජන් දෙනවට වඩා සාමාන්‍ය ඔක්සිජන් තමයි දෙන්නේ ගොඩක් රෝහල් වල. ඒතර ඒ මට්ටමට ඔක්සිජන් දෙනකොට සැචුරේෂන් අපි කියන ඔක්සිජන් ප්‍රමාණය 90 70 දක්වා බහිනවා. ඒතර මොකද කරන්නේ? ඒතර ICU එකක් ඕනේ. ඒතර ICU නැහැ. ඒතර ICU නැතිවට කොහොම මොකද්ද කරන්නේ? ඒතර මේක අපි මුලින් දැක්කේ මේ රෝගයට අපිට මුණ දෙන්න කැපැසිටි එකක් නැහැ කියලා අපි හිතුවේ මේ දැන් මේ ඊයේ ප්‍රධාන ආවේ දැන් ඇඳන්නේ නැහැ. දැන් හදමු මොකද කරන්න කියලා ඔන්නෝම හැබැයි මේකට කැපැසිටි නැත්තේ අද ඊයේ නෙමෙයි එදා ඉඳලා PCR පරීක්ෂණ හරියට කරගන්න බැරි වෙනකොට ක්වොරන්ටයින් ටික හරි ක්වොරන්ටයින් ආශ්‍රිතව හඳුනන ක්වොරන්ටයින් කරන්න බැරි වෙනකොට මේක පැතිරෙන්නේ වළක්වන්න බෑ. අද වෙනකොට මේක විශාල වශයෙන් පැතිරෙන්න හේතු තමයි ක්වොරන්ටයින් කරන්න බෑ අද අපිට. හුදකලා කරගන්න බෑ අවශ්‍ය මාට ටෙස්ට් කරගන්න බෑ. ඒතකොට මේ ඉන්න කාර්ය මණ්ඩල මේක කරගන්න බෑ. එතකොට මොකක්ද අපි කරන්න ඕනේ? එතකොට අපිට තව රාජ්‍ය සේවක වෙනවා, තව මහජන සංවිධාන තියෙනවා, තව ස්වේච්ඡා සංවිධාන මේ රටේ මේකට දායක කරන්න පුළුවන් හැමෝම දායක කරනවා. අපි රටක් විදිහට මේක මොන දෙන්නවා. අපි ආණ්ඩුව විදිහට හරි විවිධ දේශපාලන පක්ෂ විදිහට හරි එහෙම නැත්නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පවර්ලා බෑ මේක. තමයි රටට ආපු ලොකු අභියෝගයක්. ඒකට මොන දෙන්න අපි රටේ සමස්ත ඔක්කොම එකතු වෙනකොට වගකීම හැමෝටම බෙදෙනවා. වගකීම ප්‍රධාන වගකීම තියෙන රාජ්‍යයට ආණ්ඩුවට. ඊට අමතරව ජනතාවටත් යම් වගකීමක් තියෙනවා. ඒ ටික තමයි මට කියන්න දෙන්නේ. ඒතර වගකීම අර ජනතාව මෙහෙම සාමාන්‍ය මෙහෙම ආණ්ඩුව වල හැටි තමයි වගකීම තමන් බාර ගන්න. අර කතාවක් දැන් ජයග්‍රහණයට පියවසියයි පරාජය අවජාතය කියලා. ඒතර මේක වරදිනකොට ඒක වගකීම ජනතාව මට පටවනවා. ඒක සාමාන්‍ය තත්. ඒක වැරදි. එතකොට මේක ජයග්‍රහණය කරොත් ඒ ඔක්කොම කරලා තියෙන්නේ ආණ්ඩුව. ඒතර ඔන්න ඔය පිළිවෙල වැරදි. මොකද මම තව කාරණා කරනවා මේ දිගින් දිගටම නොකළ යුතු දේවල් අපි කරනවා. අපි අර යුක්‍රේනයෙන් අර ගෙනාව සංචාරකයෝ එතකොට ඉන්දියාවෙන් කොරන්ටයින් කරන්න ගෙනාවා. එතකොට අපි අර ගිය පහුවේ වෙලා අපි ඡන්ද තියන්න හැදුණා කලින් ගිය අප්‍රේල් ඒවා වැරදි. එතකොට එක වෙලාවක කිව්වා දැන් කොවිඩ් ඉවරයි කියලා. සෞඛ්‍ය අමාත්‍යතුමා කිව්වා කොවිඩ් ඉවරයි කියලා අවුරුද්දට ඉස්සෙල්ලා. එහෙම වුණේ නැහැ. එතකොට මෙන්න මේ අර විද්‍යාත්මක ක්‍රමවේද පසුපස යන්නේ නැතුව අවිද්‍යාත්මක දේවල් පිටිපස්සේ ගිහලා ජනතාව රවට්ටන්න බොරු කියන එක, ජනතාව මත චෝදනා එල්ල කරන එක, ජනතාව තාම වැරදි කියලා සමාජ මතයක් ඇති කරන එක. ඒතකොට ජනතාව අතර ගැටුම් ඇති වෙනවා. අදත් මම ඉතින් අහගෙන පාරේ කාන්තාව දෙන කතාව වෙමින් යනවා. මේ යම්කිසි ඒ ගමේ පුජ්‍යලයක ආසාදලා ඒගොල්ලන්ට චෝදනා එල්ල කරලා බැන යනවා. ඉතින් මට හිතුණා මේ මොන විකාරයක්ද කියලා. ඒතර මේ මිනිස්සු හිතන්නේ මේක බෝ වෙන්නේ ඒ පුජ්‍යලයන් වැරද්දෙන් කියලා. එහෙම නෙමෙයි. මේක සමාජත්‍යාගද රජයට ආණ්ඩුවට සෞඛ්‍ය අංශ වලට ප්‍රධාන වගකීම තමයි මේක පාලනය කිරීම සඳහා. තව කාරණයක් තමයි එන්නත්කරණය ගැන විශේෂයෙන් එන්නත්කරණය කරනකොට අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැටියට තවත් කාරණයක් අපි ජනාධිපතිතුමා ඉදිරියේ කියපු එකක් තමයි එන්නත් ලබා දීමේදී වර්ගීකරණයක් කරන්න ඕනේ. අවශ්‍ය පුද්ගලයන් කවුද කියලා හඳුනාගෙන ඔවුන්ට විශේෂයෙන් ලබා දීම. අපි දකිනවා එන්නත්කරණය ගත්තම මේ සමහරක් වෙලාවට ඒක එහි මේ කටයුතු වෙනවා අනවශ්‍ය පුද්ගලයන්ටත් ඒ කියන්නේ දිය යුතු නැති අත්‍යවශ්‍යතාවය මත නැතුව දිය යුතු පුද්ගලයන්ටත් වැටෙනවා. ඉතින් අපට සීමිත ප්‍රමාණයක් තිබෙන්නේ එන්නත් එහෙම ඒවා දැනට මේ තිබෙන ප්‍රමාණයත් අපි ලබා දීමේදී ඉතාමත් සුපරීක්ෂාකාරී වෙන්න ඕනේ, වර්ගීකරණය කරලා ඒක මහජනයා වෙත යොමු කිරීම. ප්‍රමුඛතාවය පිළිබඳ ඔබතුමාලගේ යෝජනාව මොකක්ද? කාටද ඉස්සෙල්ලා දෙන්න ඕනේ, කාටද මේක නොදෙන්න ඕනේ ගැන ඔබතුමාලට යෝජනාවක් තියෙනවා? ඔව්, ජනවාරි මාසයේදී අපි විශේෂයෙන් ජනාධිපති ලේකම්තුමා සමග සම්බන්ධ වෙලා අපි කිව්වා විශේෂයෙන් පළමු කොට ෆ්‍රන්ට් ලයින් වර්කර්ස් නැත්නම් පළමු පෙළ පුද්ගලයන්. ඒ කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින සියලු දෙනා, වෛද්‍යවරු, හෙදියන්, සත්කාර සේවකයේ සිටින අය සියලු දෙනා, ඒ වගේම ආරක්ෂක අංශයේ සිටින අය, විශේෂයෙන් අපි හමුදා සහ පොලිස්
සේවාවල ඉන්න කට්ටියට ලබා දෙන්න කියලා. ඉන්පසු ඒ අවධියේදී තිබුණ වේරියන්ට් එකේදී ගොඩාක් බලපෑම අපි මේ පූර්ව දශකයේ මේ වයස්ගත පුද්ගලයන් වයෝවෘද්ධ පුද්ගලයන්ට දිය යුතුයි කියලා. ඒ සහ සංකුලතා ඇති පුද්ගලයන් සංකුලතා විශේෂයෙන් වකුගඩු ආකර්මණ්‍යතාව දියවැඩියාව හෘද රෝගී ආදී වගේ. දැන් මේ ප්‍රභේදයත් එක්ක අපි මේ විශේෂයෙන් කියනවා දැන් පළවෙනි මාත්‍රාව ලබා දුන්න පුද්ගලයන්ට පළමු කොට අපි ලබා දිය යුතුයි කියලා. විශේෂයෙන් අපි දන්නවා ඇස්ට්‍රාසෙනිකා කියන එන්නත පළවෙනි මාත්‍රාව දීලා දෙවෙනි මාත්‍රාව ගත නොහැකි තත්ත්වයේ සිටින කණ්ඩායමක් සිටිනවා. ඉතින් ඒගොල්ලන්ට ප්‍රමුඛතාවය ලබා දෙන්න කියලා තමයි අපි මේ අවස්ථාවේදී කියන්නේ. දැන් මේ කලවම් කරලා පළවෙනි මට පොඩි කාරණයක් ලබා ගන්න එයාට බැරි වුණේ විශේෂයෙන්ම පළමු එන්නතේ පාලනයකින් තොරව වැඩි පිරිසකට දෙන්න කියලා කටයුතු කරපු නිසා නේද? මොකද එන්නත හරියට අපි දන්නවා අපිට ලංකාවට දැවෙන්නේ මෙන්න මෙච්චරයි 12,50,000 නම්. එතකොට ඒක දෙකට බෙදලා 6,25,000 ගානේ දීලා දෙවෙනි එන්නතත් දෙන්න ඉතුරු කර ගැනීමේ වගකීමක් තිබ්බනේ. එහෙම නැතු ඒක 9 ලක්ෂයක් දක්වා විතර දුන්නාට පස්සේ ඒතන නේද ගැටලුව මතුවුනේ කියන එක. වර්ගීකරණය ඒක තමයි අපි හැම වෙලෙම කියන්නේ. දිය යුතු පුද්ගලයන්ට පළමු කොට දිය යුතුයි. ඒක ඒ තියෙන ප්‍රෝටෝකෝල් එකේ තියෙන යම්කිසි ක්‍රියාපටිපාටියට පිටින් යා යුතු නැත. හැබැයි මම හිතන්නේ ඉන්දියාවේ තිබිච්ච අනපේක්ෂිත තත්ත්වයක් මේකට බලපාන්න ඇති යම් තරමකින්. මොකද මට මතකයි ඒ දවස්වල රජය කරපු ප්‍රකාශ කියපු කාරණේ තමයි මිලියනයකට ආසන්න එන්න ප්‍රමාණයක් ඉන්දියාවෙන් එනෝම් කරලා තියෙනවා. ඒ සඳහා පියවර අරගෙන තියෙනවා කියලා. කොහොම නමුත් දැන් මේ විශේෂඥ වෛද්‍යතුමා මේ එන්නත් වර්ග දෙකක් දෙන කාරණේ ගැන දැන් සංවාදයක් තියෙනවානේ සමාජය ඇතුලේ. එහෙම කරන්න පුළුවන්ද? ඔව් විතාමත් වැදගත් ප්‍රශ්නයක්. මේ වසරේ මුල කාලේදී අපි පළමුවෙන් කියන්න ඕනේ මේ රෝගය අලුත් රෝගයක්. අපි මේ රෝගය පිළිබඳව තියෙන විද්‍යාත්මක දත්ත අපි මේ රෝගය හැසිරෙන හැටි මේ රෝගයෙන් ඉදිරියට කොහොම වෙයිද කියන එක අපි කිසි දෙයක් ඒ කියන්නේ 100% දන්නේ නැහැ. අද තියෙන දත්ත හෙට වෙනකොට වෙනස් වෙන්න පුළුවන්. අද තියෙන දත්ත තව මාසයක් යනකොට සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න පුළුවන්. මේ වසර මුලදී අපි කිව්වේ එන්නත් මිශ්‍ර කිරීම සුදුසු නෑ කියලා. ඒත් එංගලන්තේ විශේෂයෙන්ම අපි කියන ට්‍රයල්ස් කියලා අපි ක්ලිනිකල් ට්‍රයල්ස් කියනවා. ඒ කියන්නේ ඖෂධයක් සමාජගත වෙන්න පෙර විවිධ අධීරවල යනවා. එතකොට ඒ අධීරවල එංගලන්තේ සහ ඇමරිකාවෙත් විශේෂයෙන් එක කාලයකදී එන්නත් වල අඩුපාඩුවක් තිබුණා. එතකොට ඒ සෞඛ්‍ය අංශ මේ මිශ්‍ර කිරීමේ ක්‍රියාවලියට යොමු වුණා. එසේ යනකොට දැන් මේ ක්ලිනිකල් ට්‍රයල්ස් කියනවා අපි ඒක කියනවා මේ පර්යේෂණ එවැනි පර්යේෂණ කීපයක් ගොස් තියෙනවා. ඒවා වලින් අපි කියනවා අන්පබ්ලිෂ්ඩ් කියලා. ඒ කියන්නේ දැනට අපගේ වෛද්‍ය මේ සංගරා ජර්නල් වලට මේ ලැබී නැති ඒ කියන්නේ ඒ වුණාට වෛද්‍ය ක්ෂේත්‍රය තුල අපි දන්නවා මෙහෙම දෙයක් යනවා කියලා. කාර්යක්ෂමතාවයේ මේ යම්කිසි දුරකට මේ වැඩිවීමක් මේ මිශ්‍ර කිරීමෙන් තියෙනවා කියලා දත්ත ලැබෙමින් පවතිනවා. ඒ නිසා එකම වර්ගයේ උදාහරණයකට ඇස්ට්‍රාසෙනෙකා කියන එන්නත වෛරසයේ යම් එක ප්‍රෝටීනයකට තමයි යොමු කරන්නේ. ඒ වගේම රුසියානු වෛරසය ස්පුට්නික් කියන එන්නතත් ඒ හා සමාන ක්‍රමයකට ඒ ප්‍රෝටීනයට එරෙහිව තමයි ක්‍රියා කරන්නේ. ඉතින් ඒ වගේ විද්‍යානුකූලව අපිට කියන්න පුළුවන් යම්කිසි විදියකට කාර්යක්ෂමතාවයක් ඇතිව ප්‍රතිදේහ හරි අපි කියනවා මෙමරි සෙල්ස් මතක සෛල වර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා කියලා ඒ දත්ත අනුව අපි නිර්ණය කරනවා එහෙම
මිශ්‍ර කිරීමකට යොමු කරන්න පුළුවන් වෙයි කියලා. දැන් දෙවෙනි මාත්‍රාව නොගෙන පළවෙනි මාත්‍රාවෙන් විතරක් කොච්චර දුරට ප්‍රතිශක්තිකරණයක් ඇති කරගන්න පුළුවන් කමක් තියෙනවද? ඒකට ගැන විද්‍යානුකූලව තහවුරු කිරීමක් වෙලා තියෙනවා. පළවෙනි මාත්‍රාව විතරක් ගත්තාම සම්පූර්ණ 100 ඕනම ඖෂධයක් ඕනම වැක්සීනයක් ගත්තාම ඒකේ 100%ක කාර්යක්ෂමතාවයක් නැහැ. විශේෂයෙන් කියන්න ඕනේ මේ කාර්යක්ෂමතාවය කියන්නේ මොකක්ද කියන්නේ. අපි උදාහරණයක් ඇසිඩන්ට් හරි වෙන වෙන්නතකට 70%ක කාර්යක්ෂමතාවයක් තියෙනවා කියලා කිව්වොත් ඒ කියන්නේ පුද්ගලයන් 100ක් ගත්තොත් ඒ 100න් 70කට ලෙඩේ හැදෙන්නේ නැහැ කියන එක නෙවෙයි. ඔබ තනි පුද්ගලයෙක් හැටියට 100 වරක් කොවිඩ් අසනීපය තියෙන පුද්ගලයෙකු හම්බ වුණොත් යම් කිසි ආශ්‍රයක් ලැබුණොත් 70 වරක් 100න් 70 වරක් රෝගය වැළඳීමේ හැකියාවක් නැති වෙන තත්වයට පත් වෙනවා කියන එක තමයි එන්නේ. ඒක තමයි පූර්වාදර්ශයක් හැටියට ගන්න අපි එන්නතක් ලබා දුන්නත් අර අනිත් සෞඛ්‍ය පුරුදු මුවාවරණ සමාජ දුරස්ථභාවය ආදී සියලු දෙයක්ම පවත්වා ගන්නවා. ඇස්ට්‍රාසෙනෙකා කියන මේ එන්නත ලබා දුන්නත් සමාවෙන් මාස 4ක් හෝ ඊට වැඩිය යන කාලයක් යනකොට ඒ ප්‍රතිදේහ හා ඒ ප්‍රතිශක්තියට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය අඩු වේගෙන යනවා. දෙවැනි මාත්‍රාව ලබා දුන්නොත් ඒ තියෙන ප්‍රතිශක්ති මට්ටම ඉහළ යනවා. එසේ වෙතත් සමහරක් විට කාලයක් යනකොට ඒ මාත්‍රා දෙකම ලැබුණත් ඒ තියෙන උච්ච ප්‍රතිශක්තිකරණය අඩු වෙගෙන යනවා. එතකොට සමහරක් විට අනාගතයේදී බූස්ටර් කියන එන්නත් වර්ග අපි ලබා දෙන්න වෙනවා. අපි කුඩා දරුවන්ට අපි ලබා දෙනවා බූස්ටර් කියන කාලෙන් කාලට. එවැනි ක්‍රියාපටිපාටියකට යෑමට සිදු විය හැකියි. එන්නත ලබාගත් සැනින් ආරක්ෂාව තහවුරු වෙනවද? නැත්නම් අපේ ඒකට ඔරොත්තු දෙන මට්ටම හැදෙන්න යම් කාලයක් ගත වෙනවද? ඔව් එන්නත ලැබුණ සැනින් මැජික් අරිෂ්ටයක් වගේ ඒ වචනේ පාවිච්චි කරන්න ඕනේ. මැජික් අරිෂ්ටයක් වගේ ප්‍රතිශක්තිය ලැබෙන්නේ නැහැ. ඒකට සති අඩුම ගානේ 3-4ක් යන කාලයක් යනවා උච්ච මට්ටමේ ප්‍රතිශක්තියක් ලබා ගැනීමට. දැන් මේ එන්නත දැන් ඔබතුමා අහපු ප්‍රශ්නෙත් එක්කම දැන් එන්නත ගන්න අතිවිශාල පිරිසක් එක්රොක් වීම හරහා ඔය කියන විදිහට ප්‍රතිශක්තිකරණයක් ඇති වෙන්නේ යම් කාල සීමාවක් ගත වෙනවා නම් දැන් නැවතත් අවධානමක් තියෙනව නේද මේ අපි මේ එක්රොක් වෙලා මේ එන්නත ගන්න යන මේ කාර්යයත් එක්ක? ඒ කියන්නේ එන්නත් පොකුරක් හැදීමේ ඉඩකඩ තියෙනවා කියන දේද? ඔව්. එන්නත ගැන මේ මටත් පොඩි කාරණාවක් සඳහන් කරන්න ඕනේ. මොකද මේ එන්නත මේ කොවිඩ් වලට එරෙහිව කරන සටනේ එක ආයුධයක් විතරයි. අපි කාලතුවක්කු කියලා. කාලතුවක්කු විතරයි යුද්ධය ඉවර කරන්න බෑ. අර සැලසුම් සහගත නැති බවක් මේ සෑම ක්‍රියාවලියකම සැලසුම් සහගත නැති බවක් අපිට පේනවා. එතකොට අපි ඒක ගැන උපාය මාර්ග සලස්මක් මේකට අවශ්‍යයි කියලා. ඒත් ඒක නැති ක්‍රම විසින් තමයි හැමතැනම ඔය අනවශ්‍ය ප්‍රශ්න ගොඩාක් ඇති වෙලා මේක ව්‍යාකූල වෙලා මහජන විශ්වාසය බිඳිලා මහජනතාව පීඩාවටපත් වෙලා එක පැත්තකින් රෝග බිය අනිත් පැත්තෙන් ආර්ථික ප්‍රශ්න ඒ ප්‍රශ්නත් එක්ක මේ ක්‍රියාවලිය විසිනුත් තවදුරටත් ජනතාව පීඩාවටපත් වෙලා දිනවා. ඒ නිසා මේ එන්නත සම්බන්ධයෙන් ගත්තාම මේ සමාජයේ සහ දේශපාලඥයොත් මම දැකලා තියෙනවා කියලා මේක තමයි අන්තිම උත්තරය කියලා. සහ එකම උත්තරය වගේ දකින්නේ. ඒක වැරදි. යම් කාලවල එහෙම කිව්වා. නමුත් සමහර රටවල් තියෙනවා මේ එන්නත නැතුවත් මේක සාර්ථකව අවසන් කරපු රටවල් තියෙනවා. ඒක සැලකිය යුතු ප්‍රමාණයක් අනිකුත් මෙෂර්මන්ට්ස් වලින් අනිකුත් ක්‍රියාකාරකම් වලින් මේක පාලනය කරන්න පුළුවන්. අද වෙනකොට අපේ රටේ තියෙන තත්ත්වය තමයි අපි එන්නත් නිෂ්පාදන රටක් නෙමෙයි. ඒතර මේ වෙනකොට අපි එන්නත් ගන්න බලාපොරොත්තු වෙන ඉන්දියාව ලංකාවට එන්නත් නොදෙන සත්‍යක් ඇවිල්ලා තියෙනවා. ඒතර ඔවුන් රටේ තියෙන අනුතරත් එක්කලා. ඒතර සහ අපේ ආර්ථිකය වරපතල තත්ත්වයක තියෙන බලතර පහළ මැදිහත් රටක් විදිහට ගත්තාම අපි ආර්ථික විශාල අවපාතයක කොවිඩ් එක තවත් එකකට බලපෑම වෙලා අපේ ලොකු ආර්ථික අවපාතයක තියෙන රටක්. එතකොට අපිට මේ එන්නත සම්බන්ධයෙන් ලොකු බලාපොරොත්තුවක් තියන්න බෑ කියන එක තමයි අපි සංගමයක් විදිහට අපේ තියෙන අදහස. ඒ නිසා අපි මොකද අපි එහෙම කියන්නේ දැන් 60%කටවත් අඩුම තරමේ මේ එන්නත විදින්න විද්‍යුත් තමයි සමාජයේ හර්ඩ් ඉමුනිටි ගන්න පුළුවන් කියලා කියනවනේ. ඒතකොට අපි හිතමු 60%ක් විදින 60%ක් විදින නම් ඩෝසස් ගත්තාම ඒක ඩබල් කරාම අපේ ජනගහන මිලියන 23ක් විතර. එතකොට ඒකෙන් 60%ක් කිව්වොත් අපිට මිලියන 30ක්වත් අඩුම ගානේ
එන්නත් අවශ්‍ය නැහැ. අපි තාමත් මිලියන 2ක් අපිට ගන්න බැරි වෙලා තියෙනවානේ. ඒතර මිලියන 30ක් මාස 6ක් ඇතුළත මාසයක් දෙකක් ඇතුළත අපිට ගන්න බෑ කියලා අපිට තාම පැහැදිලිනේ. දැන් මේ එන්නත් කරන සාර්ථක වූ රටක් තමයි ඊශ්‍රායලය. ඊශ්‍රායලයේ මිලියන 9යි ජනගහනය ඔව් මාසයක් ඇතුළත එන්නත් දුන්නා ප්‍රමුඛතා පිළිවෙලකට. මම එක වැදගත් ප්‍රශ්නයක් ඒක. මොකද ප්‍රමුඛතා පිළිවෙලක් අවශ්‍යයි. මොකද ලෝකයේ බොහෝ රටවල වල අර ෆ්‍රන්ට් ලයිනර්ස්ලා, හෙල්ත් වර්කර්ස්ලා සහ අනිකුත් මේකට සම්බන්ධ ෆ්‍රන්ට් ලයිනර්ස්ලා පළවෙනි එක. දෙවෙනි එක අවුරුදු 60ට වැඩි අය. ඊට පස්සේ අවදානම් කණ්ඩායම් මොනවද පිළිකා වගේ දේවල් දියවැඩියාව හෘද රෝග වගේ කායික රෝග තියෙන අවදානම් කණ්ඩායම් සානිකුත් රෝග තියෙන අවදානම් කණ්ඩායම් තමයි තුන්වෙනි කැටගරි එක. හතරවෙනි එක තමයි අවුරුදු 60ට අඩු සහ අනිකුත් ඔය ගර්භණී මාතාවන් ඒ වගේ. ඒතර මේකවල පිළිවෙලක් තියෙනවා ප්‍රමුඛතානුපිළිවෙල. ලංකාවෙත් මේ ප්‍රමුඛතානුපිළිවෙල සාකච්ඡා වුණා. ඒකට යම් ඔබතුමා සාකි ඇති ප්‍රමුඛතානුපිළිවෙල ගැන සාකච්ඡාලා එකඟතාවයක් තිබුණා. හැබැයි මේ එකඟතාවයේ මේ වැක්සින් දෙදි බින්දා. දැන් අපි පැහැදිලිවම තමයි මීට මාස දෙකකට තුනකට ඉස්සෙල්ලා අපි කිව්වා අවුරුදු 60ට 60යි 30යි අතරට දෙන්න කියලා එක වෙලාවක සෞඛ්‍ය සාධ්‍ය ජනරාල්තුමා මේක චක්‍රයක් නිකුත් කරා. ඒක ඉතාම වැරදි. ඒතර අපිට අවුරුදු 60ට වැඩි අයට තමයි ප්‍රමුඛතාව දෙන්න ඕනේ. ඒතර අපි සෞඛ්‍ය සාධ්‍ය ජනරාල්තුමා සාකච්ඡා කළා ඇයි මෙහෙම කරේ කියලා. ඒතර එතුමා කිව්ව එක තමයි අවුරුදු 30යි 60යි අතරට තා ගොඩක් සංචරණය කරන කට්ටිය ඉන්නේ. ඒතර උන්ට තමයි මේක වැඩිපුර වැළඳන්නේ. ඒ හින්දා තමයි මේක උනේ. ඒක වැරදි. ඒ නිසා තමයි අද ආයෙ තීරණයක් ගන්න ලාගෙන අවුරුදු 60ට වැඩි අයට ආයෙ දෙනවා කියලා. අද දුන්න කට්ටියට අර හඳුන්වන මන්ත්‍රීතුමා කිව්වා වගේ 60ට අඩු කට්ටියට දුන්නා. දැන් 60ට වැඩි කට්ටියට දැන් මේක හරි විකාරයක් වෙලා තියෙන නිසා මේක පැහැදිලි එන්නත් සම්බන්ධ පැහැදිලි ප්‍රතිපත්තියක් පැහැදිලි මාර්ගෝපදේශ ගයිඩ්ලයින්ස් පැහැදිලිව තියෙන්න ඕනේ. ඒතර මේක ඒ විතරක් නෙමෙයි. ඊයේ දිනේ කිරිබජ්ජර රෝහලේ ප්‍රශ්නයක් ඇති වුණා. ඒතර ඒ වගේම තවත් තැන්වල ඇතිලා තියෙනවා. දේශපාලඥයෝ මේකට ඇඟිලි ගහනවා බලපෑම් කරනවා. උන් ලිස්ට් වෙනවා. එතකොට ඒවා බරපතල තත්ත්වයන්. ඒතර සමහර තැන්වල මහමැතිවරු, ඇමතිවරු, මන්ත්‍රීවරු ලිස්ට් එකකට පටන් ගන්නවා. ඒතකොට මේක සම්පූර්ණ මහජන විශ්වාසය බිඳලා මහජනතාව පීඩාවටපත් වෙලා විශාල රණ්ඩු සරුවල ඇති වෙලා ඒ තත්ත්වයටපත් වෙලා දිනවා. මේක නිසා එන්නත් සම්බන්ධයෙන් අපි ලැබෙන එන්නත් ටික පිළිවෙලට අපිට හරියට ලැබෙයි කියලා විශ්වාස නැති නිසා ඒක ඉතා පරිස්සමෙන් අර මිනිස්සුන්ගේ මරණ අඩු කරගන්න අපිට හර්ඩ් ඉමුනිටි එකක් ගන්න ඒ තරම් විශාල වැක්සින් ප්‍රමාණයක් අපිට ලැබෙයි කියලා හිතන්න අමාරු නිසා අනර මිනිස්සු මරණ අඩු කරගන්න අවදානම් කණ්ඩායමට තමයි දිය යුත්තේ කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඒතකොට අර ෆ්‍රන්ට් ලයිනර්ස්ලා ඒතකොට අත්‍යවශ්‍ය වල ඉන්න අනෙකුත් අය 60ට වැඩි අය රෝග ලක්ෂණ තියෙන අයට තමයි වැඩිපුර ප්‍රමුඛත්වය දිය යුතු කියන එක තමයි අපේ අදහස. හැබැයි ඒ වගේම තමයි ගන්නේ එන්නත පිළිබඳව මිනිසුන්ගේ තියෙන විශ්වාසය විද්‍යාත්මකව තහවුරු වෙන්න ඕනේ. දැන් අපේ රටේ වෙලා තියෙන ප්‍රශ්නේ එහෙම විද්‍යාත්මකව තහවුරු වෙලත් නැහැ. ප්‍රමුඛතාවය වගේම ගැටලුවක් ඒක. දැන් මොකද හේතුව සමහර විට චීනයේ එන්නත ගත්තොත් ඒක බාල එකක් වෙන්නේ නැති. එහෙම නැත්නම් ඒක හරියන්නේ නැති වෙන්න පුළුවන්. මොකද දැන් අපි දැක්කා ලෝකේ නායකයින් ගණනාවක් ඔය කියන ප්‍රමුඛතාවය අනුව තමයි එන්නත ලබා ගත්තේ. ඒකයි ප්‍රසිද්ධිය සිද්ධ වුනේ. දැන් පුටින් වෙන්න පුළුවන්, මෝදි වෙන්න පුළුවන්, ඒ හැම නායකයෙක්ම තමන් එන්නත ගහ ගන්න රටේ ජනතාව දැක්කා. හැබැයි අපේ රටේ නායකයෝ එන්නත ගහ ගන්න කවුරුත් දැක්කේ නැහැ. එතකොට දැන් ජනතාවට තියෙන අදහස තමයි අපේ රටේ නායකයෝ තමන්ට තියෙන මොකක් හරි සුපිරිම එන්නතක් ගහගෙන මේ දැන් අපිට මේ එක එක විකාර කියවනවා වෙන්න පුළුවන් කියලා. මම දන්න තරමට දැන් අද තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා එයාගේ ට්විටර් පණිඩයක් දාලා තියෙන්නේ මට මගේ වාරේ ලැබුණේ අද එන්නත් කරගත්තා. මම අද තමයි එන්නත් කරගත්තේ කියලා. එතකොට දැන් අපිට නිකන් හිතන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලොක්කෝ නම් කලින් ගහගන්න නැති කියලානේ. හරිද? එහෙම නැහැ. ඒගොල්ලෝ තමන්ගේ වාරේ ආවට පස්සේ තමයි තමන්ට අවස්ථාව ලැබෙන්නේ. මට අද තමයි මගේ අවස්ථාව ලැබුණේ. ඒක તો රටේ සාමාන්‍ය ජනතාවට ලැබෙන අවස්ථාවම තමයි උන්ට තියෙන්නේ. හැබැයි අපේ රටේ එහෙම නැහැ. අපේ රටේ අපිට ජනතාවට විශ්වාසයක් නැහැ මේ තමන්ට දෙන එන්නත හරි එකද? මොකද නායකයෝ ගෙහුවේ මොකද්ද කියලා අපි දන්නේ නැහැ කියන එක තමයි ජනතාව දන්නේ. ඒක මම කියන්නේ ඒ වගේ ඔය අර විශ්වාසය තහවුරු කිරීම කියන එක ගත්තොත් අද බිඳුවට වැටලා තියෙන්නේ. ඒක ඇත්තේ නෑ. ඒක මං හිතන්නේ ඒක මේ රජයේ කාර්යභාරයක්. ඒක රජයේ කාර්යභාරයක්. ඒ වගේම තමයි දැන් වැඩිම මහජනතාවත් එක්ක ගැවෙසෙන පිරිස ඉන්නේ. උදාහරණයක් බස් එකක කොන්දොස්තර මහත්තයා බස් එකේ ඩ්‍රයිවර් දැන් එයා තමයි කන්ඩක්ටර් තමයි බස් එකේ වැඩිම මුදල් අත ගන්නවා මිනිස්සු වැඩිපුරම මුණ ගැහෙනවා. පෞද්ගලික බස් රථේ වෙන්න පුළුවන්, CTB එකේ වෙන්න පුළුවන්. ඒතර ඒගොල්ලොන්ට එන්නත ලැබෙන්නේ තර සාමාන්‍ය මිනිසුන්ගේ පොලිමේ ගිහිල්ලා නා. තර ගැටලුවක් තියෙනවා. ඉතින් විදුලි බල මණ්ඩලයේ වැඩ කරන අය, එහෙම නැත්නම් වෝටර් බෝඩ් එකේ වැඩ කරන අය, මනු කියවන්න. ඒගොල්ලෝ ජනතාවත් එක්ක නිරන්තර ගැවසෙන පිරිස. වැඩි පිරිසක් එක්ක ගැවසෙනවා. ඒගොල්ලොම ඉතා ඉක්මනින් අඳුරගෙන ඒ අයට මේක ප්‍රමුඛතාවයක් දෙන්න ඕන. ඒ වගේම තමයි දැන් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ගත්තත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සමහරට ස්වාමියා සෞඛ්‍ය සේවයේ වැඩ කරනවා. හැබැයි බිරිඳ වැඩ කරන්නේ නැහැ. ඒ ගෙදර ඉන්නේ දරුවන් එක්ක. අම්මා තාත්තා ඉන්නවා ගෙදර. එතකොට හැමදාම වැඩ ඇරිලා අර තියෙන ඇඳුම පිටින්ම ගෙදරට එනවා. එතකොට ඒ ගෙදර ඇතුලේ තියෙන්නේ අපේ සාමාන්‍ය ගෙදරක තියෙන පරිසරය නෙමෙයි. ඒතර ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලේ නොහිටියත්
මම කියන්නේ ගෙදර ඉන්න ස්වාමි පුරුෂයා එහෙම නැත්නම් බිරිඳ ඒකේ ප්‍රමුඛතාවයක් දෙන්න ඕනේ. අන්න එහෙම හිතුවොත් තමයි මේක අපිට ලේසියෙන් ඉවර කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් අද වෙලා තියෙන්නේ එහෙම නෙමෙයි. අද අපිට තේරෙනවා සමහරු VIP එන්නක් තියෙනවා, VVIP එන්නක් තියෙනවා. ගෙවල් වලට ගෙනහිල්ලා ගහන ඒවා තියෙනවා. ඒ වගේ ඒ ක්‍රියාවලිය ඇතුලේ ජනතාවට විශ්වාසයක් ඉදිලා නැහැ. ඒ කියන්නේ නායකත්වයේ ඉඳලම මම කියන්නේ දේශපාලන ප්‍රශ්නයක් වෙන්න ඕන උතනදී නායකයන් ඉඳලම අර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාට තමන්ගේ වාරේ නහන් ඉන්න පුළුවන් නම්. ඒතර ආදර්ශයක් තියෙනවා. දැන් මම දන්න තවත් දෙකීමක් තියෙනවා. දැන් නවසීලන්ත අගමැතිතුමා ළඟදී අපි දැක්ක ප්‍රවෘත්තියක් එතුමා රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා අගමැතිනිය නවසීලන්ත අගමැතිනිය රෙස්ටුරන්ට් එකකට ගිහිල්ලා ඉවරලා කෑම කන්න පොලිමේ ඉන්නවා පොලිමේ ඉඩ නැහැ. ඒ රෙස්ටුරන්ට් එකේ ඉඩ නැහැ. අගමැතිනිය එතකොට එළියට යනවා. යනවා. ඉතින් අපේ රටේ වුණා නම් මොකද වෙන්නේ? අපේ රටේ රෙස්ටුරන්ට් එකකට ගියාන් පස්සෙම දේශපාලඥයෙක් අගමැතිනියන්න ඕනේ නැහැ නිකන් සාමාන්‍ය කෙනෙක් ගියත් ලොකු කලබලයක් නේ. එතන ඉන්න මිනිස්සු නැගිට්ටෝලා එක්ක අයින් කරලා එන්න කලින් අයින් කරලා ලොකු යුද්ධයක් නටනවා. ඉතින් ඒ වගේ දේශපාලන ආදර්ශයන් කියන එක අතිශය වැදගත්. දේශපාලන නායකත්වයෙන් ඒ ආදර්ශය දෙන්න ඕනේ. ජනතාවත් එක්ක අපි ඉන්නවා. ජනතාව අතාරින්නේ නැහැ. ජනතාව අතරමං කරන්නේ නැහැ. ප්‍රමුඛතාවය දෙන්නේ දේශපාලන න්‍යාය පත්‍රයකට නෙමෙයි. අර වෛද්‍යතුමාලා කිව්වාගේ මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසා සෞඛ්‍ය ප්‍රමුඛතාවයක් දෙනවයි කියන එක. එතකොට තමයි අර නිර්වින්දනය වෙච්ච රාජ්‍යාන්ත්‍රණය පවා මේකට සාමූහිකව නැගිටින්නේ. දැන් අපි සුනාමි විපත වෙච්ච වෙලාවේදී අපි දැක්කනේ රටක් හැටියට රටක ජනතාවක් හැටියට අපි ඒකට මුහුණ දුන්නනේ. නමුත් අපිට පේන්නේ නැහනේ දැන් මේ වෙලාවේදී මේ ක්‍රියාවලියේ එහෙම විශ්වාසකින් අපි හැමෝම එනවා. ඒකට හේතුව සමහරවිට මේ රෝගයට තියෙන බය වෙන්න පුළුවන්. නමුත් රෝගයට තියෙන බය වුණත් වළක්වාගෙන අර ක්‍රියාන්විතයක් මහජන ක්‍රියාන්විතයක් බවට මේක පත් කරගන්න. ජනතා ක්‍රියාන්විතයක් බවට මේක පත් කරගත්තොත් මම හිතන්නේ බොහෝ කාරණාවල වලට අපිට උත්තර තියෙනවා. හැබැයි දැන් අපිට පේන්නේ එහෙම ජනපෙළ ගැස්මක් තාම නැහැ. එහෙම ජනපෙළ ගැස්මකට ඉඩක් තියෙනවා. ඒ ඉඩ ගන්න ඕන. ඒ ඉඩ ගන්න නම් නායකත්වයක්, දේශපාලන නායකත්වයක් ඒකට අවශ්‍යයි. දැන් මේ තියෙන තත්ත්වය නෝ අපිට පේන්නේ නැහැ එහෙම දේශපාලන නායකත්වයක් මේකට තියෙනවා කියන එක. වෛද්‍ය සංජීව මහත්මයා මේ යන පාර ගියොත් අපිට මේකෙන් ඉක්මනට ගොඩ එන්න පුළුවන්ද? මොකද්ද ඔබතුමාගේ පුරෝකථනය මේ ගැන තියෙන්නේ? වැදගත් මම අර ආරම්භක අවස්ථාවේ ප්‍රකාශ කළා මම හිතන්නේ අපි දැන් මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් කියන එක අපි පළමුවෙන්ම අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු වෙනවා. මොකද හේතුව දැන් ජර්මනියේ රාජ්‍ය නායිකාව මේ වගකීම ඒ වගවීම හා සම්පූර්ණ මෙහෙයුම් යාන්ත්‍රණය බාර දෙනවා ජර්මනියේ විද්‍යාර්ථීන්ට. දැන් සුනිල් මන්ත්‍රීතුමාත් කිව්වා අපි ඊයේ ලොක්ඩවුන් සම්බන්ධ තීරණයක් ගන්නවා. හැබැයි අද පෞද්ගලික අංශයට නැවත ඇඟලුම් කම්මල් සඳහා විවෘත කරනවා කියන. මම මගේ කතාවේ ආරම්භයේදීත් කිව්වා අර සෝනල් ලොක්ඩවුන් ක්‍රමයේදී අයි අපි අසාර්ථක වුණේ අපි හරියටම තීරණය කරන්න ඕන නිවැරදි සැලසුමක් යටතේ අපේ ක්‍රමෝපාය කුමක්ද? අර මම මුල් අවස්ථාවේ ප්‍රස්තාරේ කිව්වාගේ රට විවෘත කරගෙන අපි යනවා නම් අපිට තියෙන සැලැස්ම මොකක්ද? අපි රාජ්‍ය යාන්ත්‍රණය කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන? මහ ජනතාව කොහොමද ක්‍රියාත්මක වෙන්න කියන දේ ගැන හරි නොවෙනස් තැනක ඒ දර්ශනය අපි ලබා දෙන්න ඕන. එහෙම නැත්නම් අපි රට ලොක්ඩවුන් කරගෙන తాවකාලිකව යනවා නම් ඒ සඳහා තියෙන ක්‍රමෝපාය ලබා දෙන්න ඕන. දැන් මේක අපි මතක තියාගන්න COVID-19 වෛරසයක්. ඒ වගේම තමයි මේක අපි සමාන කරනවා ත්‍රස්තවාදී අරගලයක්. නැත්නම් වෛරසයක් නිසා ඇතිවෙන ත්‍රස්තවාදයක්. දැන් මට මතක් වෙනවා මේ ගානාවේ රාජ්‍ය නායකයා ඔහු කියනවා මේක ත්‍රස්තවාදයක්. අපි දන්නවා අපි ත්‍රස්තවාදයකදී යුද්ධයකදී අතරමැදි අවස්ථාවකදී අපි මොන වෙලාවකවත් කෑම ඉල්ලන්නේ නැහැ. ඉස්කෝලේ යන්න ඕන කියන්නේ නැහැ. කඩ අරින්න ඕන කියන්නේ නැහැ. අපි ඉස්සෙල්ලා බලන්නේ අපේ ඒ උග්‍ර අවස්ථාවේ ජීවිතේ බේරගන්න. ඒ වගේම තමයි ජනතාව අභිප්‍රේරණය කරලා ජනතාව අපිට මොටිවේට් කරලා මේ අරගලය සමග එකතු කරගැනීමේ වගකීම මම හිතන්නේ ඉහළ ඉඳලා පහළට සියලු දෙනා සතුටු. දැන් එහෙම නැති වුණොත් තමයි මේ කියන ගැටලු වලට වෙන්නේ. අපි අද හිතන විදියට යම් පටලැවිච්ච නූල් බෝලයකට තව තවත් පටලැවෙන අපි ගන්න තීන්දුව తీරන වහ වෙනස් කරන්න ගියොත්. දැන් මේක අලුත් අත්දැකීමක්. හැබැයි මේ අත්දැකීම දැන් අපි මාස 14ක් ජීවත් වෙලා තියෙනවා. අපිට තියෙන නිවැරදි සැලැස්ම මොකද්ද? plan A මොකද්ද? plan B මොකද්ද? ඒ දෙක අසාර්ථක නම් අපිට contingency plan එකක් තුන්වෙනි සැලැස්මක් තියෙනවනේ. ඒ ටික අසාර්ථක නම් අපිට emergency plan එකක් නැත්නම් plan D එකක් තියෙනවා. ඒ වගේම තමයි අර
වෛද්‍ය ජයන්ත බණ්ඩාර කිව්වා වගේ ඒක ජනතාව දැනගන්නවා. අපේ සැලසුම තමයි මේක මේ විදිහට තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. මේක යම් වෙනසක් වෙනවා නම් මෙන්න මේ දේවල් වලට සිද්ධ වෙනවා. මේ බාධක දුෂ්කරතාවන්ට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ජනතාව දැනුවත් කරන්න වෙනවා. දැන් එහෙම නැති වුණොත් වෙන දේ තමයි දැන් ඔබ දන්නවා අර මම මුලින් කිව්වා වගේ අපි මේ ආර්ථිකය කියලා ආර්ථික වර්ධනය කියලා බලාපොරොත්තු වෙන දේ තමයි මේ අතේ ගැබසෙන සල්ලි ටික. කියන්නේ ෆයිනෑන්ෂියල් ඩෙවලොප්මන්ට් මූල්‍ය කියලා අපි මේ බලාපොරොත්තු වෙන්නේ මේ රට භාගයට අරගෙන භාගයට වැහැගෙන මේ කරන ක්‍රියාන්විතය ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා පුද්ගලයන්ගේ අතේ ගැවසෙන මුදල් ප්‍රමාණය සම්බන්ධ. හැබැයි අපි දන්නවා ලෝකේ මේ ඉකොනොමික් ඩෙවලොප්මන්ට් කිව්වට පස්සේ බලන්නේ මේ අතේ ගැවසෙන මුදල් විතරක් නෙමෙයි. පාසල් අධ්‍යාපනය වෙන්න පුළුවන් අපේ ජන ජීවිතයේ ක්‍රියාත්මක විදිය මානසික සෞඛ්‍ය ඒ තියෙන පරිසරය ඒ තියෙන භූමිය සහ ජනතාවගේ තියෙන සමතුලිතතාවය මේ සියලු දේවල් වල එකතුවක් තමයි ආර්ථික සංවර්ධනයට ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එක ඇතුලේ තියෙන්නේ. හැබැයි අපි දැන් මට දකින්න දේ පේන දේ තමයි මේ ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එක ඇතුලේ තියෙන අර ෆයිනෑන්ෂියල් කොටස, මූල්‍යමය කොටස, සල්ලි කියන කොටස තමයි අපි මේ දැන් අවධානය යොමු කරගෙන යන්නේ. හැබැයි ඒකෙම අපිට යන්න වුණොතින් අර වෛද්‍ය ජයන්ත කිව්වා වගේ අපිට හැමදාම පාසල් භාගයට අරගෙන භාගයට වහගෙන ඉන්න වෙනවා. රාජ්‍ය නිලධාරීට භාගයට රාජ්‍ය ආයතන අරගෙන භාගයට රාජ්‍ය ආයතන වහගෙන ඉන්න වෙනවා. දැන් ඔබ කවුරුත් මම හිතන්නේ ගණන් කරලා ඇති කියලා අපේ පාසල් පද්ධතිය අවුරුද්දක් තිස්සේ වහලා තියෙනවා. විශ්වවිද්‍යාල වහලා තියෙනවා. සාමාන්‍ය පෙළ තියෙන බව ඇත්ත, උසස් පෙළ තියෙන බව ඇත්ත, ශිෂ්‍යත්වයේ ලියන බව ඇත්ත. විභාගයේ නෙමෙයි රටේ ජාතියේ අනාගතය තීරණය. ඒ ළමයි ලබන අධ්‍යාපනය ඒ අධ්‍යාපනයේ කඩා වැටීම නිසා අහිමි වෙච්ච ආදායම. ඒ ඉකොනොමික් එක ගැන මම දැකලා නැහැ කවුරුත් කතා කරනවා. දැන් මේ COVID-19 එක නිවෙස්වල සිටීම නිසා මේ රෝගියත් සමග අර සුනන්ද මන්ත්‍රීතුමා කිව්වා වගේ මානසික බයක් තියෙනවා, මරබියක් තියෙනවා. අපි මැරෙයිද දන්නේ නැහැ, අම්මා මැරෙයිද දන්නේ නැහැ, තාත්තා මැරෙයිද දන්නේ නැහැ. ඒතර එතන තියෙන ඉන්ටැන්ජිබල් කොස්ට් එක අපිට දැනෙන්නේ නැති මානසික ආතතිය නිසා ඇතිවෙච්ච යම් ආර්ථික හානියක් තියෙනවා. ඒතර අපි මේව ගැන මම හිතන්නේ අපි කල්පනා කරන්න ඕන. එහෙම නැතුව අපි කීප දෙනෙකු වෙනුවෙන් අපි සැලසුම් සකස් කරන්න ගියොත් කීප දෙනෙක් සන්තුෂ්ත කරන්නට මේ කොවිඩ් අර්බුදය පටලවා ගත්තොත් අපි මං හිතන්නේ භයානක ඛේදවාචකයට ගමන් කරනවා. අර සුනිල් හන්දිමන්ත්‍රීතුමා ඒකවල කිව්වා මම ජනතාවට යම් දෙයක් කිව්වා කියලා. ඔව් හැබැයි මේ ක්‍රියාවලිය මම ආරම්භයේදීත් කිව්වා මේ යාන්ත්‍රණයේ නායකත්වය ඉහළ ඉස්සලා පහළට අපි ලබා දීමේ ක්‍රියාවලිය දේශපාලන යාන්ත්‍රණ නිසා රාජ්‍ය යාන්ත්‍රණයේ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ වගේම තමයි මේ දැන් එන්නත ගැන ඔබතුමන්ලා අහුවා. අපි දකින්න එන්නත ගැන කතා කරන්නේ අපේ රටේ ඉන්න එන්නත් යාන්ත්‍රණය ගැන. මේ ප්‍රතිශක්තිකරණ යාන්ත්‍රණය ගැන විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. හැබැයි මම දැකලා නැහැ මාධ්‍ය හරහා ඔවුන් කතා කරන මේ එන්නත පළවෙනි එන්නත දෙවෙනි එන්නත එකම එන්නත වෙන්න ඕනද? මේ එන්නත දෙක මිශ්‍ර වුණාට කමක් නැද්ද? මේ දෙකේ පරතරය කොහොමද? වෙනත් කාණ්ඩ දෙකක් ලබා ගන්න පුළුවන්ද? ඒතර ඒක නිසා ඒ වගකීම ඒක බාර දී යුත්තේ එන්නත සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන්ට. දැන් වෘත්තීය සමිති වසංගත වේදිකය ගැන කතා කරනවා. ඒතර අපි තුමු දැන් ප්‍රජා සෞඛ්‍ය විශේෂ පතේ සමහර කට්ටියක් රෝහල් පරිපාලනය ගැන කතා කරනවා. රෝහල් පරිපාලකයන් තවත් විශේෂ පතයක් කතා කරනවා. සෞඛ්‍ය සම්බන්ධව සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සේවයේ නොවන කට්ටිය වගකීම් බාර අරගෙන කටයුතු කරනවා. ඒතර මේ ක්‍රියාන්විතය මම හිතන්නේ හරියට අර වැඩසටහන මුලදීමත් මම කිව්වා මේක තේරුම් අරගෙන සංවේදී වෙලා ඒ නායකත්වය ලබා දීම වැදගත් වෙනවා. එහෙම නැත්නම් අපි විශාල ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මම හිතනවා දැන් හෙට සිකුරාදා සෙනසුරාදා දිනදා අපිට මේ දවස් තුනත් එච්චරත් ඕන නෑ. මේක හරියට අපිට කල්පනා කරගෙන අපිට වැරදිච්ච තැන විශ්ලේෂණය කළා ඒ වැරදිච්ච දේ අවබෝධ කරගෙන නිවැරදි සැලසුමක් හදන්නට නිවැරදි පුද්ගලයන් කේන්ද්‍රගත කරගෙන මම හිතන්නේ වැඩි කාලයක් ගත වෙයි කියලා. දැන් මේක විශේෂයෙන්ම අපි දන්නවා දැන් COVID-19 වෛරසයත් එක්ක වැඩිපුරම අර කතා කරා වගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සෞඛ්‍ය නිලධාරීවරුන්ට ප්‍රජා සෞඛ්‍ය විෂයපතේ සම්බන්ධව වැඩි වගකීමක් තියෙනවා. මම ගයන් මහත්තයා කිව්වා මේ මරණ සම්බන්ධ දත්ත එන්නේ නැද්ද? රෝගීන් සම්බන්ධ දත්ත එන්නේ නැද්ද? දැන් සමහරවිට අපිට ගැටලුවක් වෙනවා තම තමන්ගේ බල ප්‍රදේශවල සෞඛ්‍ය නිලධාරීවරු නැත්නම් ඒ පුද්ගලයන් මරණ පරීක්ෂකවරු Facebook වල දාන මරණ ගාන එකතු කරාට පස්සේ අපේ රේඛියව අපි නිකුත් කරන ලේඛනත් අතර පරස්පරයක් තියෙනවා. සමහර අවස්ථාවල් වලදී මීට මාස ගානකට මියගිය පුද්ගලයාගේ වාර්තාව පැය 24ක් පෙර ලේඛනයේ සඳහන් වෙනවා. අපි
ඇයි අපි අසමත් කියන්නේ? අපි ජීවත් වෙන්නේ හතරවෙනි පරම්පරාවේ කාර්මික ලෝකයක. අපි දන්නවා මේක තාක්ෂණික ලෝකයක්, තොරතුරු තාක්ෂණය තියෙනවා. විශේෂයෙන්ම දැනුම කේන්ද්‍ර කරගත්ත ලෝකයක තමයි අපි ජීවත් වෙන්නේ. හැබැයි මේ අරුබුදය අපි කළමනාකරණය කර ගැනීමට සුදුසු උපායන් භාවිතා කරන්න ලොකු අසමත්කමක ඉන්නකින් අපි ඒක පාපෝච්චාරණය කළේ වැරදි හදාගන්න අඩියක් පස්සට අරන් වෙච්ච දේ නිවැරදි කරගත්තේ නැතිනම් අපි ලොකු තැනකට යනවා. අනිත් දේ තමයි අපි ලංකාව කියන්නේ දූපතක්. ජයන්තත් කිව්ව මේ ගැන. ඒතර දැන් ලෝකේ අපි විශ්ලේෂණය කළ බැලුවට පස්සේ COVID-19 වසංගත රෝගී තත්ත්වය සාර්ථකව පාලනය කරපු රටවල් අතර දූපත් රටවල් වැඩි ප්‍රමාණයක් සාර්ථක ලෙස රෝගය පාලනය කරගන්න සමත් වෙනවා. මොකද අපිට රෝගය එන්න පුළුවන් ක්‍රම දෙකයි. එකක් තමයි ගුවන්තොටුපළ, අනිත් එක තමයි වරාය. ඒතර අපි මේ එන්ට්‍රි පොයින්ට් හරියට කළමනාකරණය කරගත්තා නම් ඒ වගේම තමයි අපි දැන් මාර්ගෝපදේශක විදිහට ජනතාවට කියන දේ, මාධ්‍යයට කියන දේ ප්‍රායෝගික වෙනවා නම් විශේෂයෙන්ම දැන් ජෛව බුබුලු සංකල්පයක් අපි හඳුන්වා දුන්නා. දැන් ලෝකයේ දියුණු රටවල් මේ ජෛව බුබුලු සංකල්ප යටතේ තමයි පාසල් පද්ධතිය ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ගුරුවරයා ආයේ තමාගේ පන්තියේ කණ්ඩායම එකම ජෛව බුබුලක් විදිහට තමයි අකණ්ඩවම කටයුතු කරන්නේ. ඒතර එහෙම වුණාට පස්සේ යම් ළමයෙක් නැත්නම් ගුරුවරයා ආසාදනය වුණාම එම කණ්ඩායමට පුළුවන්කමක් තියෙන පරීක්ෂණයට භාජනය වෙලා ඔවුන් සුරක්ෂිතතාවයේ ඉන්නවා. ඒතර නමුත් අපි දකින දේ තමයි අපි කියන දේ එකක් වෙනවා, කරන දේ එකක් වෙනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය තමයි අපි මේ විදිහට හැමදාම මාස දෙක තුනකට සැරයක් ලොකු පීක් වල රැලි වලට අපි මුහුණ දෙනවා. ඒතර මාස දෙක තුනකට සැරයක් අපිට පාසල් වහන්න වෙනවා, විශ්වවිද්‍යාල වහන්න වෙනවා, සාමාන්‍ය ජන ජීවිතය අඩාල වෙනවා. අපිට ස්ථාවර තත්යකට යන්න බැරි තත්යකටපත් වෙනවා. එහෙම වුණොත් මම හිතන්නේ මේ තියෙන ආර්ථික අර්බුදය තවත් විශාල ඛේදවාචකයක් දක්වා ගමන් කරන්න පුළුවන්. ඒ නිසා අපි මේ මොහොතේ හෝ මේක දැන් තවදුරටත් වැඩි වර්ධනය වෙන කලින් ඉදිරි සති 4 ඉදිරි සතිය ඉතාමත්ම තීරණාත්මකයි. ඒ නිසා අපිට වගකීමක් තියෙනවා මේ தත්ත්වය සම්බන්ධයෙන් සියලු දෙනා මේ කාර්ය ක්‍රියාත්මක කරන්න. හඳුන්වන්නේ මන්ත්‍රීතුමා කිව්වා වගේම දැන් එන්නත් යාන්ත්‍රණය වෙන්න පුළුවන්. වෙනත් අවස්ථාවලදී පවා ජනතාවට ඇයි මේක නිවැරදි පරිදි කළමනාකරණය කරගන්න මේ පණිවිඩය ලබා දෙන්න බැරි වෙන්නේ. අපි දකිනවා දැන් රූපවාහිනී මාධ්‍යවල පිළියන්දල කැස්බෑව සෞඛ්‍යධාරීතුමිය කියනවා හැම දවසකටම දෙදෙනෙක් තුන් දෙනෙකු මිය යනවා. මම උපදෙස් දුන්නා මේ ප්‍රදේශය දැඩි සංචරණ සීමා පනවන්න. හැබැයි ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඒතර අපිට පේනවා මේ ක්‍රියාන්විතය ඇතුළේදී මේ අසාර්ථක බව, අසමත්කම් අපි අවබෝධ කරගන්න ඕන. අරගෙන මේක හැමදාම මේ විදියට අපි මේ ජන ජීවිතයත් සමග මේ සෙල්ලම මේ ක්‍රියාව ක්‍රියාත්මක කරන්න බෑ. මේකෙන් ගොඩ එන්න ඕන. මේක මර්ධනය කරන්න ඕන. ජයන්ත කිව්වාගේ කොවිඩ් සමග ජීවත් වෙලා නව සාමාන්‍යකරණය නෙමෙයි, කොවිඩ් පාලනය කළා මර්ධනය කළ ජීවත් වෙච්ච රටවල් තියෙනවා. හැබැයි අපි හැමතිස්සෙම අර මිනිස්සුන්ට ජනතාවට සම්ප්‍රේෂණය කරන දේ තමයි ඇමරිකාවේ මෙච්චර මරනවා, එංගලන්තයේ මෙච්චර මරනවා, ඉන්දියාවේ මෙච්චර මරනවා. එහෙනම් අපේ 500ක් 600ක් මරනට කමක් නැහැ. ඒතර එහෙම අවබෝධයක් මේ මිනිසාට ඇතුළත් කරාට පස්සේ ජනතාවත් මේක සැහැල්ලු මේ බර මේ වගකීම හැම දිනාටම යන්න නම් අපි සියලු දෙනාම එකා වගේ මේ කටයුතු කරන්න ඕන. අනිත් දේ තමයි දැන් හම්බන්තොට හරි මොණරාගල හරි වැල්ලවායේ හරි අනුරාධපුරයට හරි ගැලපෙන ක්‍රමය අපිට කොළඹ ඉඳලා තීරණය කරන්න බෑ. මොකද මේ ප්‍රදේශයේ තියෙන තත්ත්වයන් සමග දැන් හම්බන්තොට ගත්තොත් සමහර දීවර ජනතාව රෝගයට වැඩි ප්‍රගොදුරු වෙන්න පුළුවන්. තනවල තවත් කණ්ඩායමක් වෙන්න පුළුවන්. කොළඹ තවත් කණ්ඩායමක් වෙන්න පුළුවන්. ඒතර ඒ කණ්ඩායම් අපි අඳුනා ගැනීමේ වගකීම ප්‍රාදේශීය වශයෙන් ඉන්න සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට ඒ කණ්ඩායම් වලට පවරලා ඒ ප්‍රදේශ ගැන තීරණ කිරීමේ අයිති අපි ඒ තීරණ ගැනීමේ බලය ලබා දී යුතු වෙනවා. ඒ වගේ මේ තීරණ ගත්තට පස්සේ නැවත ඒක වෙනස් කරොත් වෙන දේ තමයි අර සෞඛ්‍ය සේවකයන් තුළ මේ දැන් මේක දැන් අපි දන්නවා මේ මාස 14ක් තිස්සේ අපේ රටේ සෞඛ්‍ය සේවකයන් උදේ දවල් හවස මේ යාන්ත්‍රණයත් එක්ක වැඩ කළ වුන් දැන් හෙම්බත් වෙලා තෙහෙත්වරපත් වෙලා ඉන්නේ. ඒ නිසා තමයි අපි කිව්වේ මේක ලොක්ඩවුන් කරලා පාලනය කරලා දෙන්න. මේකට නැත්තම් මුහුණ දෙන්න බැරුව මේ සෞඛ්‍ය පද්ධතිය කඩා වැටුනොත් ඉන්දියාවට වඩා ඉන්දියාව අභිපවා යන ඛේදවාචකයක් වෙන්න පුළුවන් කමක් තියෙනවා. දැන් අනිත් රටවල් වල අපි අධ්‍යයනය කරපු දේ තමයි සෞඛ්‍යාංශයේ අවශ්‍ය කරන ප්‍රතිපත්ති මාලාව දුන්නාට පස්සේ ඒක ක්‍රියාත්මක කිරීමේ වගකීම තමයි දේශපාලන යාන්ත්‍රණය සතු වී යුතු වෙන්නේ. හැබැයි මේක පටලවා ගත්තොත් මම හිතන්නේ අපිට තියෙන ක්‍රියාන්විතය ඇතුලේ මේ තෙහෙට්ටුව මේ මහන්සියත් එක්ක මේ මිනිස් ජීවිත මේ සියලු දෙනාට වගකීමක් තියෙනවා. අනිත් දේ තමයි රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ මතනේ
ගයානුත් ඇහුවා මේ තොරතුරු ගැන. රාජ්‍ය නිලධාරීන් කිව්වට පස්සේ රාජ්‍ය නිලධාරීන්ට පක්ෂයක් පාටක් තියෙන්න බෑ. ඔවුන් සියලු දෙනාම මේ වෙලාවේ මහ පොළවේ පය ගහන මිනිස්සුන්ගේ පාට මහ පොළවේ පය ගහන මිනිස්සු තමයි ඔවුන්ගේ පක්ෂය විය යුත්තේ. ඒතර අපි වෛද්‍යවරුන් විදියට වසංගත රෝග විද්‍යාංශය වෙන්නකොට සියලු දෙනාගේම කාර්යය තමයි මේ මිනිස්සුන් ආරක්ෂා කර ගැනීම සඳහා දායකත්වය ලබා දෙන එක. දැන් මේක ප්‍රජා සෞඛ්‍ය ප්‍රශ්නයක්, විශේෂයෙන්ම ප්‍රජා සෞඛ්‍ය ප්‍රශ්නයක්. අපි අද මම මේ වැඩසටහන එන බව දැනගත්තට පස්සේ මට දැනගන්න දේ තමයි දැන් ප්‍රජා සෞඛ්‍ය විද්‍යාව සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. ඒ විෂයපතේ සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. හැබැයි ඔවුන් සමහර අවස්ථාවල්දී මේ අගනගරයේ පමණක් කේන්ද්‍රගත වෙලා ඉන්නවා. ප්‍රාදේශීයව ව්‍යාප්ත වීමක් දකින්න ලැබෙන්නේ නැහැ. එහෙම වුණාට පස්සේ වෙන්නේ ඒ විෂය ගැන ප්‍රවීණයක් නැති කෙනෙක් තමයි සමහර ප්‍රාදේශීය තීරණ කරන්නේ. දැන් අවස්ථාව ලැබිලා තියෙනවා මේක ඩිසෙන්ට්‍රලයිස් කරගෙන ප්‍රාදේශීයකරණය වෙලා ඒ කණ්ඩායමට බලය දීලා මේ ක්‍රියාවලිය කර. එහෙම නැත්නම් අපි කොළඹ රූම් එක කොළඹ සීත කරපු කාමරයක ඉඳලා සමහර තැන්වල ප්‍රාදේශීය වෙන දේ ගැන තීරණ කරන්න බෑ. අපි දැන් මහරගම සෞඛ්‍යධාරී කාර්යාලයට කී දෙනෙක් හෙට දවසේ එනවද කියන එක සම්බන්ධ වගකීමේ බෙදීම සම්බන්ධව ඒ වෛද්‍ය නිලධාරීතුමාට පුළුවන් නිවැරදි ක්‍රමෝපායක් හදන්න. අපි අර මම කලින් කිව්වා වගේ ඉන්නේ මේ තාක්ෂණයත් එක්ක හරිම ලේසි වැඩ කරන්න. දැන් ලෝකේ වෙනත් රටවල් සාමාන්‍ය දේ තමයි සෞඛ්‍ය දර්ශක නිර්මාණය කරනවා. COVID-19 අපි කොයිතරම් දුරට දිනපතා අවදානම්ද කියලා තමාට අවබෝධ කරගන්න පුළුවන් මොබයිල් ඇප් හදනවා. ඒතර මේක ඉතා පහසු දෙයක්. ඒතර මේ වගේ ජංගම දුරකථන ඇප් එකක් කරහා හැමදාම හවසට පුළුවන් Taman කොයිතරම් දුරට අවදානමේ ඉන්නවද නැද්ද කියලා අවබෝධයක් ලබා ගන්න. ඊට පස්සේ අපි හැමෝම ඒක එක වෙලාවකදී දැන් අපි උදේ ඇවිල්ලා වැඩට ගිහිල්ලා රෑ 4 මේ මොබයිල් ඇප් එකට අපේ දත්ත දාන අපි එළියට ගියාද අපි අවදානම් පුද්ගලයෙක් ආශ්‍රය කරාද අපි අත හේදුවේ නැද්ද අපි පාටියකට ගියාද මේ தත්ත ටික අපි අතුල් කරාට පස්සේ තෝරාගත් වැදගත් කරුණු ඊට පස්සේ එනවා අපි ඉන්නේ රතු කලාපයකද කොළ කලාපයකද කහ කලාපයකද අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ දේවල් මේ නව චින්තනය හා මේ අපේ රටේ තියෙන වැදගත්ම දේ තමයි human resource එක මානව සම්පත. ඒතර අපේ රටේ මානව සම්පතින් මේ තත්ත්වය කළමනාකරණය කරගන්න අලුත් සංකල්පත් එක්ක වෙනස් වෙලා මේ යාන්ත්‍රණ ඉක්මනින්ම සක්‍රිය වීම ඉතා වැදගත් වෙනවා. මම එක උදාහරණයක් පමණක් පෙන්වන්නම්. දැන් මේ කොරෝනා සුරක්ෂිතතා දර්ශකය කියලා මේක ඇත්තම කියන ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ මමත් ඒ වගේම එල්පිටිය රෝහලේ වෛද්‍ය රංජිත් අබේගුණවර්ධන මහතාත් අපි එකතු වෙලා හැදලා මේක දුන්නට පස්සේ මේක කිසිවෙකුගේ අවධානය ලක්ුණේ නැහැ. හැබැයි දැන් අපි මේක සමහර වෙලාවට මේක සමාජ මාධ්‍ය ජාල දුන්නට පස්සේ අපි දැක්ක දේ තමයි මීට සමාන මොඩල් ඕස්ට්‍රේලියාව නැත්නම් මැද පෙරදිග රටවල් ජපානය නවසීලන්තය බ්‍රිතාන්‍ය වගේ රටවල් විශාල මුදලක් ගෙවලා මේ වගේ සරල මොඩල් භාවිතා කරනවා. ඒතර අපේ තියෙන දුර්වලතාවය තමයි අපේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් අපේ රටේ ඉන්න පුරවැසියන් යම් සක්‍රීය හා සාධනීය යෝජනාවක් කරාට පස්සේ ඒක පිළිගන්න ඉහළ යාන්ත්‍රණය අකමැති වෙනවා. සමහරට එය ඔහුගේ මදිකමක් වෙන්න පුළුවන්. නැත්නම් අපි දන්නවා ඔවුන්ට ලැබෙන කොමිස් මුදල නැති නිසා වෙන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් නම් ජීවිතයක් කරේ ආරක්ෂා කරගෙන අපේ රටේ සම්පත් වලින් අපේ රටේ රාජ්‍ය යාන්ත්‍රණය ඇතුලේ මා විශ්වාස කරන ඒ සඳහා අපේ දේශපාලන යාන්ත්‍රණය සක්‍රීය දායකත්වය ලබා දෙන්න ඕන. අර මම මුලදිම කිව්වා වගේ COVID-19 කියන්නේ අපිට ප්‍රාමාණික වශයෙන් අවබෝධ කරගන්න බෑ. අපි දන්නේ සිවිල් යුද්ධයකදී ත්‍රස්තවාදීන් ප්‍රමාණය අපි දන්නවා. සතුරා අපි දන්නවා. සතුරා ඉන්න තැන දන්නවා. හැබැයි COVID-19 වෛරසය ත්‍රස්තවාදයක් දිනපතා ඒකේ සංඛ්‍යාව වැඩි වෙනවා. හැඩය වෙනස් කරගන්නවා. ඒ වෛරසයේ මේ වගේ දීර්ඝ කාලයක් ඉන්නකොට මේ වෛරසය වෙනස් ස්වරූප වෙන්න පුළුවන්. සමහර විට බ්‍රිතාන්‍ය ප්‍රභේදය, අප්‍රිකානු ප්‍රභේදය, බ්‍රසීල ප්‍රභේදය, ඉන්දියානු ප්‍රභේදය නොවි භයානක ශ්‍රී ලංකා ප්‍රභේදයක් හැදෙන්නත් පුළුවන්. ඉතින් මේ தත්ත්වය අපි අවබෝධ කරගන්න ඕන. අර ජයන්තක වගේ පරීක්ෂණ ධාරිතාව ටෙස්ටිං අවතක්සේරු ලක් කර යුතු වන්නේ නැහැ. ටෙස්ටිං හරහා රෝගීන් අඳුනා ගැනීම, වෙන් කිරීම, ඒ කලාප සම්බන්ධ අවබෝධයක් ලබා ගැනීම වැදගත් වෙනවා. ඒ නිසා අර කාර්යසාධක බලකාව වෙන්න පුළුවන්, විවිධ කණ්ඩායම් වෙන්න පුළුවන්, වෘත්තීය සමිති වෙන්න පුළුවන්. අවසානයේ විද්‍යාත්මක අරමුණකින්. මොකද අපි ජීවත් වෙන්නේ අපි මානව ශිෂ්ටාචාරයත් එක්ක අපි දැන් ඇවිල්ලා ඉන්නේ විද්‍යාත්මක යුගයකනේ. අපි ආපහු ගල් යුගයට, වානර යුගයට නැත්නම් දේවතාවන්, දෙවි දේවතාවුන්ගේ ශාස්ත්‍රවලින් නෙමෙයි තීරණ ගන්න. යම් විද්‍යාත්මක පදනමකින් සාක්ෂි මත පදනම අපි කියනවා එවිඩන්ස් බේස් මෙඩිසින් එකක් තමයි කරන්නේ. ඉතින් ඒ ක්‍රමයේ ඇතුලේ අපේ රෝහල් අධ්‍යක්ෂකවරු, සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, සියලුම විශේෂඥ වෛද්‍යවරු, සියලු දෙනා ලොකු
අවදානමක් අරගෙන ජන ජීවිතය ආරක්ෂා කරන්න කටයුතු කරන විට ඔවුන් අභිප්‍රේරණය කිරීම සඳහා විටින් විට ගන්නා තීරණ වෙනස් නොවීම ඉතා වැදගත් වෙනවා. ඒ හැම තීරණයකම අරමුණක් තියෙන. ඒ කියන්නේ ඔබ්ජෙක්ටිව් එකක් තියෙන්න ඕනේ. ඒකේ ස්පෙસિෆික් ඔබ්ජෙක්ටිව් තියෙන්න ඕනේ. ඒකෙන් බලාපොරොත්තු වෙන සාක්ෂරතාව වෙන අරමුණ තියෙන්න ඕනේ. එතකොට හැමෝම මේකට දායකත්වය ලබා දෙනවා. ඒ නිසා මම හිතන්නේ මේ ක්‍රියාන්විතය අපි හෙට නෙමෙයි අදම පටන් ගැනීම වැදගත් වෙන. එහෙම නැත්නම් මම හිතන්නේ අපි යම් අවදානමකට යනවා. විශේෂයෙන්ම අපි දන්නවා ගර්භණී මව්වරුන් කුඩා දරුවන් රෝගී ගොදුරු බවට පත් වෙනවා. ඒතර ගර්භණී මව්වරුන් අපි කළමනාකරණය කරන්නේ කොහොමද කියන යාන්ත්‍රණය අපිට සකස් වෙනවා. නැත්නම් ඔබේ බිරිඳ, ඔබේ ඥාතියා, ඔබේ අක්කා නංගි වෙන්න පුළුවන් හෙට දවසේ මිය යන්නේ. ඒ නිසා මේ ක්‍රියාන්විත ඉතාමත්ම වැදගත් වෙනවා. සියලු දෙනා අතර පොදු අරමුණකින් දේශපාලන යාන්ත්‍රණය, රාජ්‍ය යාන්ත්‍රණය, මහජනතාව මේක කටයුතු කළ යුතුයි. ඒ වගේම තමයි මේ පණිවිඩ විශේෂයෙන්ම මහජනතාවට මේ පණිවිඩ ගමන් කිරීමේ සම්ප්‍රේෂණ යාන්ත්‍රණය මා විශ්වාස කරනවා මීට වඩා වේගවත් විය යුතුයි කියලා. අර ප්‍රවෘත්ති විකාශයේ විනාඩි ගාණෙන් ඔබට ගිහිල්ලා මේ පණිවිඩ ජනතාවට ගියේ නැත්නම් මට පෞද්ගලිකව මම සමාජාස්ත්‍ය ත්‍රිරෝධ රථවල යන විට මම අහුවම ඒ ත්‍රිරෝධ රථයේ රියදුරා දැන් මාස 14ක් ගිහිල්ලා කොවිඩ් රෝග ලක්ෂණ ගැන දන්නේ නැහැ. මේ කරන පරීක්ෂණ ගැන දන්නේ නැහැ. ඒ තත්ත්වයේ ජනතාවක් අපේ රටේ ඉන්නවා කියන දේ අපි අවබෝධ කරගන්න ඕන. ඒ නිසා මම හිතන්නේ මේ ක්‍රියාන්විතය සක්‍රිය කිරීමේදී විද්‍යාත්මක ප්‍රවේශ ඉතාමත් වැදගත් වෙන. එහෙම නැත්නම් මම හිතන්නේ අපි සියලු දෙනාම මේ යාන්ත්‍රණය ඇතුලේ අවසානයේ අසාර්ථක වෙන්න පුළුවන්. ඒ නිසා අර අපි දන්නවා දැන් සැරසිලි නැත්නම් උත්සව සම්දර්ශනවලදී එල්ලෙන සියලු දේවල් උත්සවය අවසන් වුණාට පස්සේ ගලවලා දානවා වගේ අන්තිමට අපිට අවසානයේ කිසිවක් ඉතුරු නොවෙන්න පුළුවන්. අපි අවශ්‍ය වන්නේ මේ කොවිඩ් ක්‍රියාන්විතය සඳහා සැබෑ වීරයන්, කාඩ්බෝඩ් වීරයන් නෙමේ, සැබෑ වීරයන්ගේ සක්‍රීය දායකත්වය මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒ නිසා මම හිතන්නේ ඒ ක්‍රියාවලිය සඳහා සියලු දෙනාම මේ මොහොතේ එකතු විය යුතුයි. ඒ කාර්යය මම හිතන්නේ එහෙම නොවුනොතින් අපි යම් කනගාටුවකටපත් වෙන්න පුළුවන් කියන දේ තමයි මේ ක්‍රියාවට මට පේන දේ සහ පවසන්න තියෙන දේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. අපිට වැඩසටහනේ අවසන් හදිහරට එන්න වෙන හොඳ නිති මහත්මයා. මේ බොහොම කෙටියෙන් කියන්න පුළුවන් මේ වැස්සත් එක්ක කොවිඩ් සම්බන්ධයෙන් තියෙන අවදානම තව වැඩි වෙන්න පුළුවන්ද නැත්නම් බලපෑමක් වෙයිද? මොකද දැන් ප්‍රදේශ රැසකට වැස්ස අපේ ප්‍රාදේශීය වාර්තාකරෝ කියනවා ප්‍රදේශ රැසක පහත් බිම්වල ජල ගැලීම් වාර්තා වෙනවා. ඒ වගේම ඇතැම් ස්ථානවල ගම් වතුර සම්බන්ධ තනතුරු ඇඟවීම් දැන් නිකුත් වෙමින් තිබෙනවා. දැන් මේ තත්වෙත් එක්ක කොවිඩ් වලට යම් බලපෑමක් වෙයිද මේ වැස්ස? ඔව් විශේෂයෙන් අපි කියන්න ඕනේ දැන් මේ තියෙන කාලගුණයත් එක්ක කොවිඩ් රෝගී තත්ත්ව වැඩිවීමේ හැකියාව තියෙනවා. මොකද එක හේතුවක් තමයි මේ කාලගුණයත් එක්ක මේ පුද්ගලින් දැන් පෝලිං ගානේ ඉන්නකොට මේ මීටරේ දුර සහ පුද්ගලයන් අතර තියෙන ස්වස්ථතාවයේ ප්‍රශ්න ඇති වෙනවා. ඒකට කොවිඩ් වල වැඩිවීමේ හැකියාව වැඩි වෙනවා. ඒ හා සමානව වෙන ශ්වසන රෝග වැළඳීමේ හැකියාවත් තවදුරටත් වර්ධනය වෙනවා. විශේෂයෙන් තියෙන සිසිල් කාලගුණය සහ තෙත් කාලගුණයත් එක්ක කොවිඩ් සහ කොවිඩ් නොවන ශ්වසන රෝග දෙකම එකතු වී නියුමෝනියා හා වෙන ශ්වසන රෝග ඇති තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒකම දැඩි සත්කාර ඒකක අවශ්‍යතාවය වැඩි වෙන්න පුළුවන්. හොඳයි. ඒ හා සමානව ඩෙන්ගු සහ මියුන අපි මේ වෙලාවේ අමතක කරලා තියෙන ව්‍යසන දෙක. ඒ දෙකත් විශේෂයෙන් දරුවන්ගේ පාචන තත්ත්වයන් ඒවත් ඉස්මතු වෙන්න හැකියාව තියෙනවා. හොඳයි බොහොම ස්තුතියි ඔබතුමාලට. බොහොම ස්තුතියි. තාම අපි දන්නවා කාර්යබහුල දවස්වල ඔබතුමාලා මේ වැඩසටහන සහභාගී වෙන වගේම තමයි මේ සෞඛ්‍ය සම්බන්ධයෙන් අභියෝගයක් ඇති වෙලා තියෙන වෙලාවක ජනතාව දැනුවත් කරන්න මාවත විද්වත් කතිකාවට එකතු වුණාට බොහොම ස්තුතියි ඔබතුමන්ලා තුන්දෙනාටම. හඳුනිත මහත්මයා අපි සමගමු. මෙතන දැන් මෙතුමාලා කියපු කාරණා සාරාංශ කරොත් එහෙම තියෙන්නේ මේක සමාජ ක්‍රියාන්විතයක් අවශ්‍යයි. ඒකාබද්ධ සමාජ ක්‍රියාන්විතයක්. මුළු සමාජයේම ඒකාබද්ධව මේකට ප්‍රමුඛතාවය දෙන්න ඕන කියලා. හැබැයි නම් අපි දැක්ක අද පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරන ආණ්ඩු පක්ෂය විපක්ෂයේ විරෝධතාවයත් නොසලකා 19 20 දවස් දෙකේදී පෝර්ට් සිටි පිළිබඳව විවාදී අරගෙන ඉවර ගන්න. ඒතකොට හෙට ජනතාව තීරණය කරොත් ඒකට ප්‍රතිපක්ෂ කණ්ඩායම් තීරණය කරොත් අර අපිත් මේකට විරුද්ධ කණ්ඩායම් එකතු කරනවා කියලා මොකද්ද වෙන්නේ? ආයි සමාජ විදීමක් ඇති වෙනවා. සමාජ එකඟතාවයක් ඇති වෙන්නේ නැහැ. ඒක මම කියන්නේ මේක සමාජ ක්‍රියාන්විතයක් බවට පත් කිරීමේ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. දේශපාලන නායකත්වයේ, රාජ්‍ය නායකත්වයට. ඉතින් ඒ වගකීම ඉෂ්ට නොකරනව නම් ඒ පිළිබඳ තීරණ ගන්න ඕනේ ජනතාව. එතනයි තියෙන්නේ. ඒක නිසා විශේෂයෙන්ම
අපි නැවතත් කියන්නේ මුළු සමාජයේටම ඒත්තු ගන්නලා තියෙනවා ස්වභාව ධර්මයෙන්ම මේ වසංගතයේ විසින් උඹලා තනි හුදකලා ආත්මාර්ථකාමී මිනිසු බවට පත් වෙන්න එපා. එකතු වෙයල්ලා සමාජයක් හැටියට හිටපල්ලා කියලා. දැන් මේක වැළඳුනොත් එහෙම තමන්ගේ ගම හුදකලා කරාට තමන්ගේ පවුලේ අය සමාජික හුදකලා කරන්නේ නැහැ නේද? අපි පවුලේ සමාජිකයෝ ටික බේර ගන්න උත්සාහ කරනවානේ. හැබැයි පවුලෙනුත් තමන්ට වැළඳුනොත් එහෙම අවසානයේ මරණයේදී තමන් බේරෙන්න උත්සාහ කරනවා. ඉතින් ඒ ආත්මාර්ථකාමී ජීවිතයකට නෙමෙයි අපි මේ හුරු කරලා තියෙන මේ සමාජය තුල මේ සමාජ ක්‍රමයේ විසින් ඒක වෙනුවට සමස්තයක් හැටියට සමාජයක් හැටියට අපි එකතු වෙලා මේක ජයග්‍රහණය කරන්න ඕනේ කියන පණිවිඩය තමයි මේ දීලා තියෙන්නේ. ඒ පණිවිඩය අරගෙන මම කියන්නේ දැන් මේ ඔබතුමාලා කවුරුත් කියන මිනිස්සුන්ට විශ්වාස කරන්න පුළුවන් තොරතුරු ලබා දෙන එක, විනිවිදභාවයක් ඇති කරන එක, වගකීම් සහගත භාවයක් ඇති කරන එක සිද්ධ විය යුතුයි. අන්න ඒ සඳහා මාධ්‍ය කාර්යභාරයක් අපිටත් තියෙයි ඔබතුමාලට. ඒ වගේම සමාජ කාර්යභාරයක් හැටියට මේ සඳහා සියලු දෙනාම පෙළගැස්වන්න වගකීමක් අපි හැමෝටම තියෙනවා. හොඳයි. කොහොම නමුත් වසංගත තත්වයක අපි ඉන්නේ. අපි හැමෝම අපි අපේ වගකීම් කොටස ඉටු කරමු. ප්‍රවේශම් වෙමු. ආයුබෝවන්. ලබන සතියේ යලිත් හමු වෙමු.